අයබන්දු පුතේ අද අපි ඕගලන්ට අරගෙන ඇවිල්ලා තියෙන්නේ වෙනදා වගේම ප්‍රශ්න පත්‍ර විවරණයක්. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පුතේ 2019 ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ව්‍යුහගත එක. අපි දැන්ට ඕගනික් ඉන්օගනික් සාකච්ඡා කරලා ඉවරයි. ඒ වගේම ගණනය කිරීම කොටස් ටික සාකච්ඡා කරලා ඉවරයි. විභාග ප්‍රශ්න වල තිබුණා. ඒකට අද අපිට කතා කරන්න තියෙන්නේ පුතේ පළවෙනි පාඩම සහ දෙවෙනි පාඩම. පළවෙනි පාඩම සහ දෙවෙනි පාඩමෙන් තමයි පළවෙනි ව්‍යුහගත එක අහන්නේ. අන්න ඒ පළවෙනි ව්‍යුහගත ප්‍රශ්න තමයි සාකච්ඡා කරන්න පටන් ගන්නෙ. අද අපි 2019 ප්‍රශ්නය සාකච්ඡා කරමු. හොඳයි පුතේ මේ තියෙන්නේ ඔයගොල්ලන්ගේ අද අපි සාකච්ඡා කරන ප්‍රශ්නය 2019 පළවෙනි ව්‍යුහගත ප්‍රශ්නය පුතේ මේ දැන් ස්ක්‍රීන් එකේ තියෙන්නේ. හොඳට කියව ගන්න පුතේ මොකක්ද ප්‍රශ්නය කියලා. හොඳයි පුතේ එහෙනම් අපි ප්‍රශ්නය තේරෙන්න විවරණය කරගමු. බලන්න පුතේ මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ දෙවෙනි ආවර්තයේ මූලද්‍රව්‍ය වලින්. ආවර්තවක දෙවෙනි ආවර්තයේ මූලද්‍රව්‍ය වලින්. ඉතින් මම දෙවෙනි ආවර්තයේ මූලද්‍රව්‍ය ටික ලියාගත්තා. ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ෆ්ලෝරින්, නියොන්. මෙන්න මේ සෙට් එකකින් විතරයි අහලා තියෙන්නේ. ඒ නිසා ප්‍රශ්නේ ලේසි. හරි. හොඳයි. බලමු පුතේ. මුලින්ම අහලා තියෙනවා ඒගොල්ලෝ මේ අතරින් වැඩිම විද්‍යුත් ඍණතාවක් ඇති මූලද්‍රව්‍ය කුමක්ද කියලා මුලින්ම අහලා තියෙනවා. වැඩිම විද්‍යුත් ඍණතාව තියෙන්නේ මොකේද කියලා. මම පුතේ විද්‍යුත් ඍණතාව කියලා කියන්නේ මොකක්ද? පුතේ විද්‍යුත් ඍණතාව කියලා කියන්නේ මොකක් හරි පරමාණුවක් තවත් පරමාණුවක් එක්ක බන්ධනයක් හදාගත්තාම. ඒ කියන්නේ බන්ධනයක් හදාගත්තට පස්සේ. හරි බන්ධනයක් හදාගත්තට පස්සේ ඒ බන්ධනේ සඳහා දායක වුණු ඉලෙක්ට්‍රෝන, ඒ සාසංජ බන්ධනය සඳහා දායක කරගත්ත ඉලෙක්ට්‍රෝන තමන්ගේ පැත්තට ආකර්ෂණය කරගැනීමේ හැකියාවට තමයි පුතේ විද්‍යුත් ඍණතාවය කියලා කියන්නේ. පැහැදිලිනේ? වටේ ඉන්න වෙන ඉලෙක්ට්‍රෝන ආකර්ෂණය කර ගැනීම නෙමෙයි පුතේ. අර තමන් බන්ධනේ හදාගෙන ඉන්නවා ඉලෙක්ට්‍රෝන හුමාරු කරගෙන. ඒ බන්ධනයේ තියෙන ඉලෙක්ට්‍රෝන තමයි දෙසට ආකර්ෂණය කර ගැනීමේ හැකියාවට තමයි පුතේ විද්‍යුත් ඍණතාවය කියන්නේ. විද්‍යුත් ඍණතාවය වැඩි නම් එහෙම ආකර්ෂණය කර ගැනීමේ හැකියාව වැඩි. පැහැදිලිනේ? හොඳයි. එහෙනම් අහනවා මේ අතරින් විද්‍යුත් ඍණතාවය වැඩිම කාගද කියලා. පුතේ ඉතින් අපි දන්නවා මේ කතාවේදී අපිට උච්ච වායු ගන්න බෑ. ඇයි උච්ච වායු ගන්න බැරි පුතේ? පුතේ උච්ච වායු බන්ධන හදන්න නැහැ කියලානේ අපි ගන්නෙ. එතකොට බන්ධන හදන්න නැතුව කොහොමද පුතේ බන්ධනයේ තියෙන ඉලෙක්ට්‍රෝන තමන්ගේ දිශට ආකර්ෂණය කරගන්නේ? බැහැනේ. එහෙනම් උච්ච වායු සලකන්නේ නැහැ විද්‍යුත් ඍණතාවය ගැන කතා කරනකොට. පුතේ ඊට පස්සේ ඔයගලන්ට උගන්වනවා පුතේ පළවෙනි පාඩමේ විද්‍යුත් ඍණතාවය කොහොමද වෙනස් වෙන්නේ ආවර්තයක් ඔස්සේ වම සිට දකුණට යද්දී සහ ඉහළ සිට පහළට යනකොට කියලා. හරි. පුතේ මම ආවර්තාවක මෙන්න මේ විදිහට පොඩියට ස්කෙච් කරගත්තොත් මෙහෙම නිකන් මේ හැඩේනේ මෙතන හයිඩ්‍රජන් තියෙනවා, මෙතන හීලියම් තියෙනවා, S බ්ලොක් එකේ P බ්ලොක් එකේ එලිමන්ට්ස් එක කොහොම තියෙනවා. S ගුණුවේ P ගුණුවේ මූලද්‍රව්‍ය ටික කොහොම තියෙනවා. මේ ආවර්තාවක කියලා හිතා ගන්නකො. එතකොට උච්ච වායුන මේ සෙට් එකේ තියෙන පුතේ අපි උච්ච වායු වල විද්‍යුත් ඍණතාවයක් ගැන කතා කරන්නේ නැහැ. පුතේ ආවර්තයක් ඔස්සේ වමේ සිට දකුණට යන විට විද්‍යුත් ඍණතාවය වැඩි වේ කියලායි අපි ඉගෙනගෙන තියෙන්නේ. එහෙනම් මෙහි ඉඳන් මෙහෙට යනකොට වමේ ඉඳන් දකුණට යනකොට පුතේ විද්‍යුත් ඍණතාව වැඩි වෙනවා. ඉලෙක්ට්‍රොනෙගටිවිටි කියලා අපි කියනවා. විද්‍යුත් ඍණතාව වැඩි වෙනවා වමේ ඉඳන් දකුණට යනකොට. එහෙනම් ආවර්තාවකයේ පුතේ විද්‍යුත් ඍණතාව වැඩිම අය ඉන්නේ 8 වෙනි කාණ්ඩේ නෑ නේද? ඇයි උච්ච වායු ගන්න නැහැ නේ. එහෙනම් 7 වෙනි කාණ්ඩේ කට්ටියක තමයි විද්‍යුත් ඍණතාවයේ වැඩිම සෙට් එක ඉන්නේ. හරි විද්‍යුත් ඵලතාවය වැඩිම කට්ටිය ඒක ඉන්නේ. ඊට පස්සේ කියනවා පුතේ කාණ්ඩයක් ඔස්සේ යට ඉඳන් උඩට යනකොට විද්‍යුත් ඍණතාවය වැඩි වෙනවා කියලා. යට ඉඳන් උඩට යනකොටත් විද්‍යුත් ඍණතාවය වැඩි වෙනවා. විද්‍යුත් ඍණතාවය වැඩි වෙනවා යට ඉඳන් උඩට එනකොට. එහෙනම් දැන් සාධක දෙකක් දන්නවා. මොකද්ද? වමේ ඉඳන් දකුණට යනකොට විද්‍යුත් ඍණතාවය වැඩි වෙනවා. එහෙනම් 7 වෙනි කාණ්ඩේ කට්ටියක තමයි විද්‍යුත් ඍණතාවය වැඩිම. ඊට පස්සේ යට ඉඳන් උඩට යනකොට විද්‍යුත් ර්ණතාවය වැඩි වෙනවා. එහෙනම් ඒ 7 වෙනි කාණ්ඩෙත් උඩම ඉන්න කෙනාගේ තමයි පුතේ විද්‍යුත් ර්ණතාවය වැඩිම. කවුද පුතේ ඉන්නේ? ෆ්ලෝරින් ඉන්නේ. මම ඔයගලන්ට සම්පූර්ණ ආවර්තවක ලියලා ඒක පැහැදිලි කරන්නම්. හයිඩ්‍රජන්, හීලියම්, ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ෆ්ලෝරින්, නියොන්. මේ හරියෙන් හීලියම් වෙනවා ඇතිනේ. හරි. සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, සිලිකන්, ෆොස්ෆරස්, සල්ෆර්, ක්ලෝරින්, ආගන්, පොටෑසියම්, කැල්සියම්. මේ ඔක්කොම ලියන්න පුළුවන් නම් වඩාත් හොඳයි. හරි. ඕගොල්ලෝ ඔක්කොම ලියා ගන්න. ලියාගෙන මේක විවරණයක් නේ පුතේ. හරි. ඊට පස්සේ ඕගොල්ලෝ මේ අනිවාර්යෙන් ලියා ගන්න. දැන් මම කලින් කිව්වා මොකද්ද විද්‍යුත් ඍණතාවය කියන්නේ කියලා. බන්ධනයක් හැදුනහම මේ බන්ධනයේ තියෙන ඉලෙක්ට්‍රෝන තමයි දෙසට ආකර්ෂණය කර ගැනීම හැකියාව තමයි විද්‍යුත් ඍණතාවය කියන්නේ. ඕගොල්ලන්ට ඕන වෙලාවක වීඩියෝ එක පෝස්ට් කරලා ඒක ලියා ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ
මේ වගේ පොඩි ස්කෙච් එකක් ගහගෙන මේ උච්ච වායු සෙට් එකට කතිරයක් දාගන්න. ඇයි ඒ වගේ විද්‍යුත් ඍණතාවය ගැන කතා කරන්නේ නැහැ. ඒවා උච්ච වායු බන්ධන හදන්නේ නැති නිසා. ඉතින් බන්ධන ඉතින් ඉලෙක්ට්‍රෝන ඇද ගන්නත් බෑ. හොඳයි. ඊට පස්සේ අපි කොහොමද ලියන්නේ පුතේ? ආවර්තයක් ඔස්සේ වමේ සිට දකුණට යන විට විද්‍යුත් ඍණතාවය වැඩි වෙනවා. ඒ වගේම තමයි පුතේ කාණ්ඩයක යට ඉඳන් උඩට එනකොට විද්‍යුත් ඍණතාවය වැඩිම වෙනවා. කොහොමද කතා කළේ? එතකොට ගත්තොත් උච්ච වායු සලකන්නේ නැහනේ. මේගොල්ලෝ කතා කරන්නේ නැහැ. එතකොට පුතේ විද්‍යුත් ඍණතාවය වැඩිම වෙන්නේ දකුණු පැත්තේ කෙරෝලේ උඩම කෙනා. කවුද පුතේ? මෙන්න මෙයා. ෆ්ලෝරින්ගේ තමයි පුතේ ඊට පස්සේ අපි කතා කරන්නේ විද්‍යුත් ඍණතාවය වැඩිම කෙනා කියලා. ෆ්ලෝරින් තමයි විද්‍යුත් ඍණතාවය වැඩිම කෙනා. හරිනේ. ඊට පස්සේ මේකේ අනිත් පැත්ත කතා කරමු. අනිත් පැත්ත කියන්නේ පුතේ විද්‍යුත් ඍණතාවය අඩුම කෙනා. පුතේ ඉතින් දකුණට යද්දි වැඩි වෙනවා නම් වමට යද්දි අඩු වෙන්න ඕන. උඩට යද්දි වැඩි වෙනවා නම් යටට යද්දි අඩු වෙන්න ඕන. යට මේ පළවෙනි කාණ්ඩේ යටම ඉන්න කෙනාට තමයි පුතේ විද්‍යුත් ඍණතාවය අඩුම. ඒක පැහැදිලිනේ. මෙහෙට යද්දි වැඩි වෙනවා මෙහෙට යද්දි අඩු වෙනවා. උඩට යද්දි වැඩි වෙනවා පහළට යද්දි අඩු වෙන්න ඕනේ. එහෙනම් අඩුම විද්‍යුත් ඍණතාවය තියෙන කාටද පුතේ? වම් පැත්තේ යටම ඉන්න කෙනාට. වම් පැත්තේ යටම ඉන්නේ කවුද? පොටෑසියම් නන් නෙමෙයි. මෙතන ලිව්වට ඔයගොල්ලෝ දන්නවා මම පහළට ලියා ගන්න කිව්වා කියලා. පොටෑසියම්, රුබීඩියම්, සීසියම්. මෙන්න මෙයා. මෙයාගේ තමයි පුතේ විද්‍යුත් ඍණතාවය අඩුම කෙනා. එහෙනම් ඔයගොල්ලන්ගේ විවරණය ලියන කොලේ අරගෙන පුතේ මේක ලියා ගන්න. ලියාගෙන මෙන්න මේ දෙක ලියාගෙන විද්‍යුත් ඍණතාවය වැඩි වෙනවා කියලා ලියා ගන්න. ඒ ඇති. ඉතින් මේක තේරෙන කෙනාට අනිත් පැත්තට ගියාම ඒක අඩුම කෙනා කියලා මහ දෙයක් නෑනේ පුතේ. සයන්ස් කරන ළමයිනේ නේද? හරි. ඊට පස්සේ ඔයගොල්ලෝ මේක ලියාගෙන වැඩි කෙනා කියලා මෙයාව මාක් කරගන්න, අඩුම කෙනා කියලා CCම මාක් කරගන්න. පැහැදිලි නේද පුතේ? හොඳයි. එහෙනම් මේ අනුව අපි විවරණයක් දාගත්තා කොහොමද විද්‍යුත් ඍණතාවය වැඩිම කෙනා අඩුම කෙනා හොයන්නේ කියලා. පුතේ ඊළඟ අවුරුදු වල තව විදිහකට අහන්න පුළුවන් නේ. මෙන්න මේක හොඳට දැනගන්න පුතේ. තව ප්‍රශ්න ආවොත් කොහොමද ඒවලට උත්තර ගන්න කියලා. මේක සම්පූර්ණ විවරණයක්. හරි? හොඳට බලා ගන්න පුතේ. පුතේ අපි ඔය අපේ විභාග ප්‍රශ්න වලට උත්තර ලියන්න පහසුවට අපි ෆොන්කල් කියලා එකක් මතක තියාගන්න. මොකද්ද ෆොන්කල් කියන්නේ? අපේ ආවර්තාව විද්‍යුත් ඍණතාවයේ වැඩිම අය 4 දෙනා අපි අඩු වැඩි එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ අවරෝහණ පිළිවෙලට අපි හදා ගන්නවා. හරි? වැඩිම විද්‍යුත් ඍණතාවයේ තියෙන පුතේ ෆ්ලෝරින්ගේ කියලා අපි දැන් දැනගත්තනේ. ෆ්ලෝරින්. ඊට පස්සේ වැඩිම විද්‍යුත් ฤණතාවයේ තියෙන්නේ ඔක්සිජන්ට. ඊට පස්සේ වැඩිම විද්‍යුත් ඍණතාවයේ තියෙන පුතේ නයිට්‍රජන්ට. ඊට පස්සේ වැඩිම විද්‍යුත් ඍණතාවයේ තියෙන පුතේ ක්ලෝරීන්ට. FONCl. ඕකට තමයි අපි කියන්නේ ෆොන්කල් කියලා. එහෙනම් අපි දන්න ආවර්තාවගුවේ විද්‍යුත් ඍණතාවයේ වැඩිම 4 දෙනා තමයි පුතේ FONCl. ඒ කියන්නේ ෆ්ලෝරින්, ඔක්සිජන්, නයිට්‍රජන් සහ ක්ලෝරීන්. ඒකත් පිළිවෙලට හදලා තියෙනවා මෙතන. වැඩිම ෆ්ලෝරින්, ඊට පස්සේ ඔක්සිජන්, ඊට පස්සේ නයිට්‍රජන්, ඊට පස්සේ ක්ලෝරීන්. මේක දැනගෙන ඉන්න ඕනේ. නිසා පුතේ මේකත් ලියා ගන්න. විද්‍යුත් ඍණතාවය වැඩිම මූලද්‍රව්‍ය 4 කියලා මේ දෙන්නව ලියාගෙන අසමානතා මාක් එකක් දාගෙන එතනත් ලියා ගන්න. ඒ 4 දෙනාගෙන් වැඩිම කවුද කියලා ලියා ගන්න. එහෙනම් මේ 4 දෙනා ඉන්නේ මූලද්‍රව්‍ය 100 ගණක් තියෙනවනේ පුතේ. පුතේ එහෙනම් මේ 4 දෙනා තමයි 1 2 3 4 1 2 3 4 ප්ලේසස් ගන්නෙ. අනිත් ඔක්කොම 4න් පස්සේ 5 6 7 ප්ලේසස් තමයි අනිත් අයට හම්බෙන්නේ. එහෙනම් පුතේ FONCl 4 දෙනාට තමයි පළවෙනි ස්ථාන 4 හම්බෙන්නේ විද්‍යුත් ඍණතාවය අතෙන් වැඩිම 4 දෙනා. පැහැදිලිනේ? ඊට පස්සේ මේකට ලියා ගන්න. ඊට පස්සේ පුතේ අපි මේ වගේ අගයන් ඔක්කොම දැනගන්න ඕනේ නැහැ. නමුත් මෙන්න මේ අගයන් ටික දැනගෙන ඉන්නයි මම එහෙම කියන්නේ පුතේ. විභාගයට හරි ලේසි වෙනවා මේ ටික දැනගෙන හිටියාම. මම එක කියන්නම් කොහොමද මේක මතක තියාගෙන ඉන්නේ කියලා. විද්‍යුත් ඍණතාවයේ වැඩිම කෙනා කවුද මම කිව්වේ පුතේ? ෆ්ලෝරින් කියලානේ කිව්වේ. හරි. එයාගේ පුතේ පෝලින් පරිමාණයට අනුව විද්‍යුත් ඍණතාවයේ මයින්ඩ් මෙෂර්මන්ට්ස් මුකුත් හරියට නැහැ. නමුත් මේක සාපේක්ෂව අපි කියනවා පෝලින් පරිමාණය අනුව සාපේක්ෂ අගයන් ටිකක් දීලා තියෙනවා පුතේ විද්‍යුත් ඍණතාවයේ මයින්ඩ් අනිත් කට්ටියට සාපේක්ෂව. හරි. ෆ්ලෝරින්ගේ පුතේ විද්‍යුත් ඍණතාවය අපි සාමාන්‍යයෙන් ගන්නේ 4.0යි කියලා. කීයද? 4.0යි. ෆ්ලෝරින්ගෙන් ඉඳන් වමට එනකොටමයි පුතේ 0.5 අඩු කරගෙන එන්න. එතකොට කීයද පුතේ? 3.5යි. එතකොට මෙයාගේ 3.0යි. මෙතන 2.5යි. 2.0යි. 1.5යි. 1.0යි. හරි. පුතේ 4 ඉඳන් 0.5 අඩු කරගෙන ආවා. ඊට පස්සේ මෙයාගේ ඉඳන් 0.1 අඩු කරගෙන යන්න. කොහොමද පුතේ? 0.9 0.8 0.7 ඒ විදිහට පුතේ පහළට 0.1 එක අඩු කරගෙන යන්න. පැහැදිලිද? හරි.
මෙයාව අවසානට මතක තියාගන්න පුතේ 2.1 කියලා. ඔච්චරයි පුතේ ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ. එහෙනම් පුතේ ඒ අනුව බලපුවාම අපේ ප්‍රශ්නෙට උත්තරේ වැඩි විද්‍යුත්නිතාවය තියෙන කෙනානේ. එහෙනම් නිකම්ම දන්නවා කවුද මේ? ෆ්ලෝරින්. එහෙනම් බලන්නකො පුතේ ඒ විවරණයේ ඔළුවේ තිබ්බනම් මේ ප්‍රශ්නේ දැක්ක ගමන් ෆ්ලෝරින් කියලා දන්නවා. නේ? වැඩි විද්‍යුත්නිතාවය තියෙන ෆ්ලෝරින් කියලා අපි කොහොමද දන්නවා? ආය මූල ද්‍රව්‍ය 100 ගානම ගත්තොත් වැඩි විද්‍යුත්නිතාවය තියෙන ෆ්ලෝරින්නේ. එයා ඉන්නේ දෙවෙනි ආවර්තයේම තමයි. එතකොට උත්තරේ නිකම්ම ෆ්ලෝරින් කියලා එනවා. පැහැදිලිද පුතේ ගත්ත විදිය? හොඳයි. අපි බලමු දෙවෙනි ප්‍රශ්නේ මොකක්ද කියන්නේ කියලා. පුතේ දෙවෙනි ප්‍රශ්නේ කියනවා විද්‍යුතය සන්නායනය කරන බහුරූපී ආකාරයක් දැකගෙන යන්නේ. තියරි වලින් අහලා තියෙන පුතේ. ඉතින් මේකේ විද්‍යුතය සන්නායනය කරන්න තියෙන බහුරූපී ආකාරය එකම එක කවුද පුතේ? මේ කාබන්ගේ මොකද්ද පුතේ? ග්‍රැෆයිට් එහෙම නැත්නම් මිනිරන් ආකාරය තමයි. කාබන් තමයි පුතේ එහෙනම් උත්තරය. විද්‍යුතය සන්නායනය කරන්න පුළුවන් මේකේ කාබන්. කාබන් ඉලෙක්ට්‍රෝඩ් විදිහට පාවිච්චි කරනවානේ පුතේ. නේද? එහෙනම් මේකේ උත්තරේ කාබන් කියලා නිකම්ම ගන්න පුළුවන් මහ ලොකු තීරියක් නෑ ඕකේ. හරි අපි ඕලෙවල් කාලේ නම් පුතේ ඕක අපි කතා කරනවා කාබන්ගේ ගුණ ගැන කතා කරනකොට මිනිරන් විදිහට තමයි මිනිරන් තමයි කාබන්ගේ අර විද්‍යුත් සන්නායනය කිරීමේ ගුණයට උදව් කරන්නේ. මොකද ඒකේ තියෙනවා පුතේ ඉලෙක්ට්‍රෝන නිදහස් ඉලෙක්ට්‍රෝන. ඒ ඉලෙක්ට්‍රෝන තමයි පුතේ මේ විද්‍යුත් සන්නායනය කරන්න උදව් වෙන්නේ. හොඳයි. ඊට පස්සේ අහනවා පුතේ ප්‍රමාණයෙන් විශාලතම ඒක පරමාණුක අයනය. හැබැයි යා ස්ථායි වෙන්නත් ඕන. ප්‍රමාණයෙන් විශාලතම ඒක පරමාණුක අයනය. පුතේ ඔයගොල්ලෝ දන්නවා ආවර්තයක් ඔස්සේ වමේ සිට දකුණට යන විට ප්‍රමාණය සාමාන්‍යයෙන් පරමාණු වල ප්‍රමාණය අඩු වෙනවා. ලියා ගන්නකො පුතේ ආවර්තයක් ඔස්සේ වමේ ඉඳලා දකුණට යනකොට ප්‍රමාණය එන්න අඩු වෙනවා. මේ පරමාණු වල ප්‍රමාණය. එහෙම නැත්නම් පරමාණුක අරය. පරමාණුක අරය පරමාණු වල අරය අඩු වෙනවා කියලා මේ ඇහැටත් පේනවනේ. මම කෝකටත් ලියා ගන්නම් අඩු වෙනවා කියලා. ඒ වගේම තමයි පුතේ උඩ ඉඳන් යටට යනකොට මොකද වෙන්නේ? උඩ ඉඳන් යටට යනකොට මොකද පුතේ වෙන්නේ? ප්‍රමාණය එන්න වැඩි වෙනවා පුතේ. ඒ ඇයි ඒ උඩ ඉඳන් යටට යද්දි වැඩි වෙන්නේ පුතේ? හරි. ඒකටත් හේතුත් එක්ක මම කියන්නම්. මේකේ හැබැයි අහලා තියෙන්නේ නම් මේකේ ස්ථායිම අයනයක. නමුත් මම මේක විවරණය කරලා දෙන්නම් පුතේ. අපි ඉස්සරහ ප්‍රශ්න වලටත් ඕන වෙයි. සමහරවිට 2018 ඊළඟට අපි විවරණය කරන්න තියෙන පුතේ 2018 පළවෙනි ව්‍යුහගත එක. ඒක කරනකොට එතන ප්‍රශ්නයක් තිබුණොත් පරමාණුක අරයෙන් පුතේ මම ලොකු පැහැදිලි කිරීමක් කරන්නේ කලින් වීඩියෝ එක බලන්න කියලා කියනවා. එතකොට ඕගොල්ලන්ට තියෙන්නේ මේ වීඩියෝ එක බලන්න. හරි? හොඳයි. එහෙනම් මම දැන් මේකට හේතු කියන්නයි යන්නේ. බලමු පුතේ. ඇයි මේ වමේ ඉඳන් දකුණට යනකොට පරමාණුකාරය අඩු වෙන්නේ? මේ පරමාණු ගැන කියන අයනිකාරය නොවේ. හරි? පරමාණුකාරය අඩු වෙන්නේ ඇයි කාණ්ඩයක් ඔස්සේ ඉහළ ඉඳන් පහළට යනකොට පරමාණුකාරය වැඩි වෙන්නේ? පරමාණුකාරය වැඩි වෙනවා ඔයගලන්ට පේනවා මෙහෙම පහළට එනකොට. හරි. ඕක පුතේ දාගන්නකො ඔයගලන්ගේ නෝට් එකට මේක දාගන්නකො පුතේ වීඩියෝ එක පොස්ට් කරලා දාගන්න පුළුවන් නේ. මේක දාගන්න ඊට පස්සේ අපි මේක විවරණය ලියමු. හරි. පුතේ මේ වමේ ඉඳන් දකුණට යනකොට එන්න පුතේ මොකද වෙන්නේ? පුතේ න්‍යෂ්ටියේ ආරෝපණය වැඩි වෙනවා පුතේ. න්‍යෂ්ටියේ ආරෝපණය වැඩි වෙනවා. න්‍යෂ්ටියේ ආරෝපණය කියන්නේ පුතේ න්‍යෂ්ටික ආරෝපණය එන්න වැඩි වෙනවා. මම මෙහෙම ගන්නම්. මම මෙයාව මෙන්න මේ දෙවන ආවර්තයේ කට්ටියම දාලා කියලා දෙන්නම්කෝ ඔයගොල්ලන්ට. හරි? ඔන්න බලන්න. ලිතියම් බෙරිලියම් බෝරෝන් කාබන් නයිට්‍රජන් ඔක්සිජන් ෆ්ලෝරින් නියෝන් ඔය කට්ටියම දාලා මම කියලා දෙන්න. පුතේ හොඳට බලන්න. මේගොල්ලොන්ගේ ඉලෙක්ට්‍රෝන තියෙන්නේ පුතේ ශක්ති මට්ටම් දෙකක. ශක්ති මට්ටම් කීයකද පුතේ තියෙන්නේ? දෙකකයි තියෙන්නේ. එතකොට ලිතියම් ශක්ති මට්ටම් 2යි. මේ ඔක්කොන්ටම ශක්ති මට්ටම් 2යි. හරි. එතකොට ලිතියම්ට ඉලෙක්ට්‍රෝන තියෙනවා 3ක්. හරි. බෙරිලියම් කියලා අමුතුවෙන් ආයේ ශක්ති මට්ටමක් එකතු වෙන්නේ නැහැ. මොකද පුතේ වෙන්නේ? තව ඉලෙක්ට්‍රෝනයක් එකතු වෙනවා. තව ඉලෙක්ට්‍රෝනයක් එකතු වෙනවා. ඔහොම නියෝන්ට යනකම පුතේ දෙවෙනි ශක්ති මට්ටමට විතරයි ඉලෙක්ට්‍රෝන එකතු වෙන්නේ. පැහැදිලිද? දෙවෙනි ශක්ති මට්ටමට විතරයි ඉලෙක්ට්‍රෝන එකතු වෙන්නේ. එතකොට හැබැයි මේගොල්ලන්ගේ පරමාණුක ක්‍රමාංකය එකින් එක වැඩි වෙනවා. බලමුකෝ මෙයාගේ පරමාණු ක්‍රමාංකය කීයද කියලා. මෙයා ඉන්නේ 3 වෙනිට එහෙනම් පරමාණු ක්‍රමාංකය 3යි. කියන්නේ මැද ප්‍රෝටෝන 3යි. මෙයාගේ ප්‍රෝටෝන 4යි. ආවර්තකගේ 4 වෙනිට ඉන්නේ. මෙයා 5 වෙනිට නිසා ප්‍රෝටෝන 5යි. 6යි 7යි 8යි 9යි 10යි. පුතේ මැද තියෙනවා න්‍යෂ්ටිය. හරි?
මැද න්‍යෂ්ටියේ ප්‍රෝටෝන සහ නියුට්‍රෝන තියෙන්නේ. පුතේ ප්‍රෝටෝන ධන ආරෝපිතයි නියුට්‍රෝන වලට ආරෝපණයක් නැහැනේ. ඉතින් න්‍යෂ්ටික ආරෝපණයේ ප්‍රෝටෝන එකින් එක වැඩි වෙනකොට පුතේ මොකද වෙන්නේ පුතේ? මේකේ ධන 1 ධන 2 ධන 3 කිය එකින් එක වැඩි වෙනවා. ඊට පස්සේ හරි. ඊට පස්සේ පුතේ මේගොල්ලන්ගේ වටේ ශක්ති මට්ටම් තියෙනවානේ. ශක්ති මට්ටම් දැන් මේකේ විදිහට ගත්තොත් 2යි තියෙන්නේ. හරි. ලිතියම්ගේ 3යි ඉලෙක්ට්‍රෝන බෙරිලියම්ගේ 4යි මේ ශක්ති මට්ටමට තමයි එකතු වෙන්නේ. පුතේ ඔයාලට මේකේ තියරි උගන්වනකොට මේක තියරි කැලලක් නේ පුතේ. තියරි උගන්වනකොට මෙන්න මෙහෙම එකක් උගන්වනවා පුතේ. හරි. සපල න්‍යෂ්ටික ආරෝපණය. සපල න්‍යෂ්ටික ආරෝපණය. මම මේ කිය ලියන්නේ අකුරු පොඩ්ඩක් අපහැදිලි වෙන්න නිසා ඉක්මනට ලියන නිසා. හරි. සපල න්‍යෂ්ටික ආරෝපණය සමාන වෙනවා පුතේ. ඔයගොල්ලන්ට මේක මර තියරි වල පළවෙනි පාඩමේ උගන්වන තියරි කොටසක්. හරි. සපල න්‍යෂ්ටික ආරෝපණය සමානයි න්‍යෂ්ටික ආරෝපණය ඍණ සපල න්‍යෂ්ටික ආරෝපණය සමානයි න්‍යෂ්ටික ආරෝපණය මෙන්න මේ මැදින් ඇති කරන විකර්ෂණ. මොනවද පුතේ මේ මැදින් ඇති කරන විකර්ෂණ? ඉලෙක්ට්‍රෝන ඉලෙක්ට්‍රෝන අතර විකර්ෂණ වලට අපි කියනවා පුතේ මොකක් කියලාද? ෂීල්ඩින් ඉෆෙක්ට් කියලා. එහෙම නැත්නම් අපි කියනවා පුතේ නිවාරක ආචරණය. නිවාරක ආචරණය. මෙන්න මේක දැනගෙන ඉන්න ඕන පුතේ. හරි? මෙන්න මේක දැනගෙන ඉන්න ඕන. පුතේ සපල න්‍යෂ්ටික ආරෝපණය කියලා කියන්නේ මෙන්න මේ වටේ තියෙන ඉලෙක්ට්‍රෝන වලට දැනෙන ආකර්ෂණය. මෙන්න මේ වටේ තියෙන ඉලෙක්ට්‍රෝන වලට දැනෙන ආකර්ෂණය. ඒක කොහොමද ගන්නෙ? න්‍යෂ්ටික ආරෝපණය. න්‍යෂ්ටික ආරෝපණය කියන්නේ පුතේ මේ ප්‍රෝටෝනයේ හැකියාව. ප්‍රෝටෝනයේ ආරෝපණය. ප්‍රෝටෝනයේ ආරෝපණය ඍණ නිවාරක ආචරණය. පුතේ හොඳට බලා ගන්න. මෙන්න මේ මැද තියෙන ප්‍රෝටෝනය පුතේ මෙන්න මේ වටේ තියෙන ඉලෙක්ට්‍රෝනත් මොනව කරගන්නවද පුතේ? මේ ප්‍රෝටෝන වලට පුළුවන් මේ වටේ තියෙන ඉලෙක්ට්‍රෝන ආකර්ෂණය කරගන්න. හැබැයි මේ එක ඉලෙක්ට්‍රෝනට මේ පිටතින් එන ඉලෙක්ට්‍රෝනට මෙයාගේ සම්පූර්ණ ධනගතිය දැනෙන්නේ නැහැ පුතේ. එහෙනම් මෙයාගේ සම්පූර්ණ ධනගතිය දැනෙන්නේ නැහැ. පුතේ ඒකෙන් කොටසක් අඩු වෙනවා. හේතුව ඉලෙක්ට්‍රෝන විකර්ෂණය වෙනවනේ. ඉලෙක්ට්‍රෝන විකර්ෂණය වෙනවනේ. මෙන්න මේවා අතර විකර්ෂණ ඇති වෙනවා පුතේ. ඈත් වෙනවා. අන්න ඒක තමයි පුතේ නිවාරක ආචරණය කියලා කියන්නේ. එහෙනම් මෙන්න මේ දෙගොල්ලෝ ආකර්ෂණය වෙනවා. මේගොල්ලන්ගේ ආකර්ෂණයට බාධා කරනවා කවුද පුතේ? මේ වටේ ඉන්න ඉලෙක්ට්‍රෝන. එතකොට මේ මැද ඉන්න අපි කියනවා හරයේ සිටින ඉලෙක්ට්‍රෝන. හරයේ සිටින ඉලෙක්ට්‍රෝන වැඩි වෙන්න මේ විකර්ෂණය එහෙම නැත්නම් නිවාරක ආචරණය කියන එක වැඩි වෙනවා. ඉතින් ඕගොල්ලන්ට තේරෙනවා දැන් න්‍යෂ්ටික ආරෝපණය ඒක වෙනස් වෙන්නේ නැහැ මෙතනදී. මොකද එයා න්‍යෂ්ටියේ තියෙන ප්‍රෝටෝන සංඛ්‍යාව. නිවාරක ආචරණය මේකෙන් මෙන්න මේ මැද තියෙන ආකර්ෂණයෙන් අඩු කරපුවාම නිවාරක ආචරණයේ ඉතිරි ටික තමයි මේ ඉලෙක්ට්‍රෝන්ට හම්බෙන්නේ. ඒ ඉතිරි ටිකට තමයි කියන්නේ පුතේ අපි සපල න්‍යෂ්ටික ආරෝපණය. සපල කියන්නේ ඒකයි. මේකෙන් මේක අඩු කරපුවාම ඉතුරු වෙන සපල ටික තමයි මෙයාට දැනෙන්නේ. හරි? දැන් මෙහෙම හිතන්න. පුතේ ලිතියම්ගේ ප්‍රෝටෝන 3යි තියෙන්නේ. හරි? බෙරිලියම්ගේ ප්‍රෝටෝන 4යි. බෝරෝන්ගේ ප්‍රෝටෝන 5යි. කාබන්ගේ ප්‍රෝටෝන 6යි. පුතේ එන්න ප්‍රෝටෝන ගාන වැඩි වෙනවා. ප්‍රෝටෝන ගාන වැඩි වුණාම මොකද පුතේ වෙන්නේ? න්‍යෂ්ටික ආරෝපණය වැඩි වෙනවනේ එතකොට. න්‍යෂ්ටික ආරෝපණය වැඩි වෙනවා. න්‍යෂ්ටියේ තියෙන ආරෝපණය වැඩි වෙනවා. පුතේ හැබැයි ඉලෙක්ට්‍රෝන එකතු වෙන්නේ වටේ ශක්ති මට්ටම් වලටනේ. ඉලෙක්ට්‍රෝන එකතු වෙන්නේ වටේ ශක්ති මට්ටම් වලට. පුතේ ඉලෙක්ට්‍රෝන එකතු වෙන්නේ වටේ ශක්ති මට්ටම් වලටනේ. මැද එකට නොවන නිසා නිවාරක ආචරණයේ වැඩිවීමක් වෙන්නේ නැහැ. නිවාරක ආචරණය වැඩි වෙන්නේ හරයේ තියෙන ඉලෙක්ට්‍රෝන වැඩි වුණොත්. දැන් හරයේ තියෙන ඉලෙක්ට්‍රෝන වැඩි වුන්නේ නැහනේ. වටේ තියෙන ඉලෙක්ට්‍රෝනයි වටෙන් එකතු වෙන ඉලෙක්ට්‍රෝනයි වැඩි වුනේ. ඒ නිසා නිවාරක ආචරණය වැඩි වෙන්නේ නැහැ. කියන්නේ බාධා වැඩි වෙන්නේ නැහැ. බාධා වැඩි වෙන්නේ නැහැ. මැද තියෙන ආරෝපණයේ ධනගතිය වැඩි වෙනවා. මැද තියෙන ආරෝපණය එකින් එක යද්දි ධනගතිය වැඩි වෙනකොට එයාගේ ආකර්ෂණය කරගැනීමේ හැකියාව වැඩි වෙනවා. එයාගේ ආකර්ෂණය කරගැනීමේ හැකියාව මෙහෙම වැඩි වෙද්දි එයා මේ වටේ ශක්ති මට්ටම් වල තියෙන ඉලෙක්ට්‍රෝන ටික මොනව කරගන්නවද පුතේ? තවත් හොඳට ආකර්ෂණය කරගන්නවා. තවත් හොඳට ආකර්ෂණය කරගන්නවා කියන්නේ මොනවද පුතේ? ඉලෙක්ට්‍රෝන මොනව වෙනවද? ලං වෙනවා. තවත් හොඳට ලං වෙනවා පුතේ. එතකොට බලන්න මෙන්න මේ කට්ටියගේ හරයේ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව වැඩි වෙනවද වම් ඉඳන් දකුණට යද්දි? නැහැ. වටේට තමයි එක ඉලෙක්ට්‍රෝන එන්නේ. වටේට එක ඉලෙක්ට්‍රෝන එන ගමන් මැද තියෙන ප්‍රෝටෝන ගානත් වැඩි වෙනවා.
මැද තියෙන ප්‍රෝටෝන ගාන වැඩි වෙන නිසා න්‍යෂ්ටිකාරෝපණය වැඩි වෙනවා. න්‍යෂ්ටිකාරෝපණය වැඩි වෙනකොට වටේ තියෙන ඉලෙක්ට්‍රෝන වලට වටේ තියෙන ඉලෙක්ට්‍රෝන යාට වැඩිපුර ඇදලා ගන්න පුළුවන් වෙනවා. බාධාව එච්චර වැඩි වෙන්නේ නැහැ. හේතුව මැද හරේ ඉලෙක්ට්‍රෝන වැඩි උන්නේ නැහැ. ඒ නිසා නිවාරකාචරණය වැඩි වෙන්නේ නැහැ. එකම අගයේ තියෙනකොට න්‍යෂ්ටික ආරෝපණය වැඩි වෙනවා. මෙයා එකම අගයේ ඉන්නවා. එතකොට සඵල න්‍යෂ්ටික ආරෝපණය කියන්නේ වටේ ඉලෙක්ට්‍රෝන වලට දැනෙන ආරෝපණයෙන් දෙන්න වැඩි වෙනවා. එහෙම වැඩි වෙනකොට ඒගොල්ලෝ වැඩිපුර ආකර්ෂණය වෙලා න්‍යෂ්ටිය දෙසට ලං වෙනවා. න්‍යෂ්ටිය දෙසට ලං වෙනවා කියන්නේ පුතේ අරය මොනවා වෙනවද? අඩු වීගෙන යනවා කියන එක. මම එක පාරක් මේකට ඉලක්කම් දාලා කියලා දෙන්න. බොරු ඉලක්කම් දාන්නේ තේරෙන්න මම කියන්න එක වතාවක න්‍යෂ්ටික ආරෝපණය 10යි. නිවාරක ආචරණය 3යි කියන්නම්කෝ. එහෙනම් 10 ඍණ 3 උත්තරේ කීයද පුතේ එන්නේ? 7යිනේ එන්නේ. එහෙනම් සඵල න්‍යෂ්ටික ආරෝපණය 7යි. න්‍යෂ්ටික ආරෝපණය නිවාරක ආචරණය අඩු කරපුවාම එතකොට මැද න්‍යෂ්ටියට 10ක ආරෝපණයක් තිබුණාට වටේ ඉලෙක්ට්‍රෝන වලට 10ම දැනෙන්නේ නැහැ. නිවාරක ආචරණයෙන් චුට්ටක් අඩු වෙලා 10ට වඩා අඩු ගාණක් තමයි වටේ ඉලෙක්ට්‍රෝන වලට දැනෙන්නේ. 7යි කියලා මම තියෙනවා. දැන් මම කිව්වේ මොකද්ද? එන්න න්‍යෂ්ටික ආරෝපණය වැඩි වෙනවා. අයියේ ප්‍රෝටෝන ගාන වැඩි වෙනවනේ. එහෙනම් මම කියනවා ඉලෙක්ට්‍රෝනයක් වැඩි වෙනවා ප්‍රෝටෝනයක් වැඩි වෙන අවස්ථාව. එතකොට මොකද පුතේ වෙන්නේ? 11යි කියලා ගන්නම්කෝ. මෙතන 11යි දැන් න්‍යෂ්ටික ආරෝපණය. හැබැයි මං කෝ දැන් නිවාරක ආචරණය වැඩි වෙන්නේ නැහැ. හේතුව මේ මැද හරේ ඉලෙක්ට්‍රෝන වැඩි වෙන්නේ නැහැ කියලා. එහෙනම් ඒක 3ම තමයි. එතකොට එළියට දැන්න අවසන් ශක්ති මට්ටමට දැනෙන සඵල න්‍යෂ්ටික ආරෝපණය කීයක් වෙනවද පුතේ? 8ක් වෙනවා. වැඩි වෙනව නේද පුතේ? මේ න්‍යෂ්ටික ආරෝපණය වැඩි වෙනකොට සඵල න්‍යෂ්ටික ආරෝපණයත් වැඩි වෙලා නිවාරකාචරණය එකම අගයක් තියෙන නිසා. හරි ඉලෙක්ට්‍රෝන එකම අගයක් තියෙන නිසා. පුතේ උප්පරිම පැහැදිලි කරන්න පුළුවන් සීමාවට පැහැදිලි කරලා කියලා දුන්නා. එහෙනම් දැන් මේකේ අවශ්‍ය දේවල් ඔයගොල්ලන්ට ලියා ගන්නයි තියෙන්නේ. මේක අනිවාර්යෙන්ම ලියා ගන්න. ඊට පස්සේ මේකේ මොකද පුතේ ලියාගන්නේ? න්‍යෂ්ටික ආරෝපණය වැඩි වෙන නිසා අවසාන ඉලෙක්ට්‍රෝන වලට දැනෙන සඵල න්‍යෂ්ටික ආරෝපණයද වැඩි වේ. අවසාන ඉලෙක්ට්‍රෝන වලට දැනෙන සඵල න්‍යෂ්ටික ආරෝපණයද වැඩි වේ. එම නිසා ආවර්තයක් ඔස්සේ වමේ සිට දකුණට යන විට පරමාණුකාරය අඩු වේ. වමේ සිට දකුණට යන විට පරමාණුකාරය අඩු වේ. හරිනේ? හොඳයි. දැන් ඕගොල්ලන්ට එහෙනම් ඒක පැහැදිලි. දැන් ප්‍රශ්නය ඉතින් මේ ප්‍රශ්නෙට අදාළ නැහැනේ. ඔව් පුතේ මේ ප්‍රශ්න ඊළඟ අවුරුද්දෙත් අහන්නේ නැහැනේ. හරි? මේ තියරි. මේ ටික පැහැදිලි කරලා තියෙන්න ඕනේ ඊටු ටික තේරුම් ගන්න. ඊට පස්සේ අපි බලමු කාණ්ඩයක් ඔස්සේ පහළට යනකොට ඇයි මේ පරමාණුකාරය වැඩි වෙන්නේ කියලා. ඒක නම් හරි ලේසි තේරියක් තියෙන්නේ පුතේ. හරි මෙච්චර වැල්ලට අරන් මොකුත් නැහැ. මොකද්ද? ඔයගොල්ලෝ දන්නවා පුතේ ආවර්තයකින් ආවර්තයකට යනකොට ශක්ති මට්ටම් එකින් එක වැඩි වෙනවා. දැන් අපි පළවෙනි ආවර්තයේ හයිඩ්‍රජන් විතරයි ඉන්නේ. යාට ශක්ති මට්ටම් එකයි තියෙන්නේ. පළවෙනි කාණ්ඩයේ පළවෙනි මූල ද්‍රව්‍ය. හරි. ඊට පස්සේ එතනින් පහළට යනකොට පුතේ ශක්ති මට්ටම් කීයක් එනවද? 2ක් එනවා. ඊට පස්සේ ශක්ති මට්ටම් කීයක් එනවද? 3ක් එනවා. ඉතින් පුතේ ශක්ති මට්ටම් එහෙම නැත්නම් අපි කියන ප්‍රධාන ක්වොන්ටම් අංකය. නැත්නම් ශක්ති මට්ටම් ගාන පහළට යද්දි එකින් එක වැඩි වෙනවා. ඉතින් පුතේ ශක්ති මට්ටම් එකින් එක වැඩි වෙනවා කියන්නේ න්‍යෂ්ටියෙන් තව ඉලෙක්ට්‍රෝන මොනවා වෙනවද? ඈතට යනවනේ. ඉතින් එතකොට අර එන්න වැඩි වෙනවා. ඒක නම් හරි ලේසි. එහෙනම් අපි ඒකට ලියාගමු පුතේ. කාණ්ඩයක් ඔස්සේ පහළට එනකොට ඇයි පරමාණුකාරය වැඩි වෙන්නේ? මෙහෙම ලියා ගන්න පුතේ. කාණ්ඩයක් ඔස්සේ පහළට පැමිණෙන විට ප්‍රධාන ක්වොන්ටම් අංකය වරහන් ඇතුලේ ලියා ගන්න සිම්පල් n. ප්‍රධාන ක්වොන්ටම් අංකය. සිම්පල් n. ඇලයිරක් / ශක්ති මට්ටම් ගණන. එකින් එක වැඩි වෙන නිසා පරමාණුක අරය ක්‍රමයෙන් වැඩි වේ. හොඳයි පුතේ. එහෙනම් පැහැදිලි. දැන් මොන අවුරුද්දේ ප්‍රශ්නය ආවත් පරමාණුකාරය ගලපන්න තිබුණොත් උපරිම ලේසි හේතුත් එක්ක. හරි? හේතුත් එක්ක. එහෙනම් මේ කොටස පැහැදිලි ඇති කියලා හිතනවා. හොඳයි පුතේ. එහෙනම් අපි ප්‍රශ්නෙට එමු. දැන් පැහැදිලි වමෙන් දකුණට යනකොට පරමාණුකාරය අඩු වෙනවා කියලා. හැබැයි මේ ප්‍රශ්නේ අහන්නේ මේ අය හදනවලු ස්ථායි කැටායන හෝ ඇනායන. ස්ථායි අයන හදනවලු. ඒ හදන ස්ථායි අනායන හෝ කැටායනේ සයිස් එක වැඩිම ඇනායන හදන්නේ කවුද කියලා. ඇනායන හෝ කැටායන හදන්නේ කවුද කියලා යහන්. අපි බලමු පුතේ කොහොමද ගන්න කියලා. පුතේ ලිතියම් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කොහොමද පුතේ එන්නේ?
1s2 2s1 මෙයාගේ 1s2 2s2 මෙයාගේ 1s2 2s2 2p1 මෙයාගේ 1s2 2s2 2p2 1s2 2s2 2p3 1s2 2s2 2p4 1s2 2s2 2p5 1s2 2s2 2p6 ඔහොමනේ කියන්නේ පුතේ. මෙන්න මේගොල්ලන්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාස ටික. එතකොට මේගොල්ලෝ හදන කැටායන. පුතේ කැටායන හෝ ඇනායන මොනවා හරි හදන අයන. ඒ අයන හදන්නේ ඇයි? ස්ථායි වෙන්නනේ. ස්ථායි වෙන්න කියන්නේ පුතේ උච්ච වායු ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලබා ගන්න. මෙයාට කලින් ඉන්න උච්ච වායුව මම ලියා ගන්න පුතේ හීලියම්නේ. හීලියම්ගේ 1s2. එහෙනම් පුතේ මේගොල්ලෝ ඉලෙක්ට්‍රෝන ගන්නේ හෝ පිට කරන්නේ. එහෙම නැත්නම් කැටායන හදන්නේ හෝ ඇනායන හදන්නේ එක්කෝ 1s2 කියන ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලබා ගන්න. එහෙම නැත්නම් පුතේ 1s2 2s2 2p6 කියන ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලබා ගන්නයි. එහෙනම් බලමු පුතේ කොහොමද වෙන්නේ කියලා. ලිතියම්ට ලේසිම පුතේ 1s2 වෙන්න. එයා මොකද කරන්න ඕන පුතේ? එතකොට එක ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කරන්නයි ඕන. එක ඉලෙක්ට්‍රෝනයක් මොනවා කරනවා පුතේ? ඉවත් කරනවා. එතකොට මොකද වෙන්නේ? ලිතියම් ධන කියලා අයනයක් හැදෙනවා. ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කරපුවම අය පුතේ ලිතියම් ධන කියලා අයනයක් හැදෙන්නේ. මේ බලන්නකෝ. මතකද පුතේ එයාගේ තිබ්බ විදිහ මැද ප්‍රෝටෝන 3ක් තිබුණා. ප්‍රෝටෝන ධන ආරෝපය නිසා ධන 3යි. වටේ ඉලෙක්ට්‍රෝන 3ක් තිබුණා. 1යි 2යි 3යි. ඉතින් බලන්න. ඉලෙක්ට්‍රෝනයක් ඉවත් වුනහම මෙන්න මේ ඉලෙක්ට්‍රෝන ඉවත් වුනහම එතකොට මොකද වෙන්නේ පුතේ? කලින් තිබුණේ ප්‍රෝටෝන 3යි ඉලෙක්ට්‍රෝන 3යි. ඉලෙක්ට්‍රෝන 3කින් ඍණ 3ක් එන්නේ. දැන් මොකද වුනේ? එක ඉලෙක්ට්‍රෝනයක් අයින් වුණා. ප්‍රෝටෝන අයින් වුන්නේ නැහැ. එතකොට ප්‍රෝටෝන 3මයි. හැබැයි ඉලෙක්ට්‍රෝන නම් දැන් 2යි තියෙන්නේ. එතකොට ආරෝපණය ඍණ 2යි වෙන්නේ. මෙතනදී සඵල ආරෝපණය බිඳුව වුණාට පුතේ මෙතනදී මොකද වෙන්නේ? එක ධන එකක් වැඩි වෙනවා. පැහැදිලිද පුතේ? ඉලෙක්ට්‍රෝනයක් ගියාම ඔයගොල්ලෝ හිතන්න එපා ඉලෙක්ට්‍රෝනයක් ගියා එහෙනම් ඍණ. එහෙම නැහැ. ඍණ එකක් ගියා. ඉලෙක්ට්‍රෝනයක් කියන්නේ ඍණ ආරෝපණයක්. ඍණ ආරෝපණයක් ගියා වැඩිපුර ධන ආරෝපණ එකක් ඉතුරු වෙනවා. ඒ නිසා ධන එකයි. ඒ නිසා ලිතියම් ධන. ඉලෙක්ට්‍රෝන පිට වුණාම ධන ලෙස තමයි ආරෝපණය වෙන්නේ. බෙරිලියම් මොකද කරන්න ඕන පුතේ? මෙයා සාමාන්‍යයෙන් ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරනවා. මේ අවස්ථාවත් ස්ථායි තමයි S2ක් පුරවගෙන ඉන්න එක. එහෙම නැත්නම් එයාට පුළුවන් ඉලෙක්ට්‍රෝන දෙකක් අයින් කරලා හීලියම් වගේ වෙන්න. එතකොට හදන කැටායන ඇනායන ගන්න යහනේ එහෙනම් Be2+. ඊට පස්සේ බෝරෝන්ට පුළුවන් පුතේ ඉලෙක්ට්‍රෝන මොනවා කීයක් පිට කරන්නද පුතේ? එයාට පුළුවන් පුතේ ඉලෙක්ට්‍රෝන මේ 1යි මේ 2යි දෙකම පිට කරලා ධන 3 එකක් හදාගන්න කැමති නම්. හරිද? ඊට පස්සේ පුතේ සාමාන්‍යයෙන් කාබන් නම් පුතේ වැඩිපුර ඇනායන කැටායන හදන්න යන්නේ නැහැනේ. මේ බෝරොනුත් එහෙම තමයි වැඩිපුර හදන්න යන්නේ. මම අර නිකන් ලිව්වේ මෙයාට පුළුවන් කියලා. ඊට පස්සේ අපි මේ වැඩිපුරම කට්ටිය ලියමුකෝ. මේ දෙන්නා තමයි ඇත්තටම අපි ලියන්න ඕන. මෙයාව සාමාන්‍ය අපි ලියන්නේ නැහැ. නමුත් මම ලිව්වා මෙතන. හරි? හොඳයි. ඊට පස්සේ මම නයිට්‍රජන් එක පටන් ගන්නකො. නයිට්‍රජන් කරනවා පුතේ ඉලෙක්ට්‍රෝන 3ක් ගන්නවා. ඇයි? එයා ඉලෙක්ට්‍රෝන 3ක් ගත්තාම පුතේ මොකද වෙන්නේ? එයා ඉලෙක්ට්‍රෝන 3ක් ගත්තාම මෙයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය නියෝන් වගේ වෙනවා. එහෙනම් පුතේ නයිට්‍රජන් ඍණ 3. ඇයි? ඉලෙක්ට්‍රෝන අලුතෙන් ගන්නවනේ. එතකොට වැඩිපුර ඍණ එනවා. එතකොට ඉලෙක්ට්‍රෝන 3ක් ගත්තාම ඍණ 3යි. එතකොට නියෝන්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසයට සමාන වෙනවා. ඔක්සිජන් මොකද පුතේ කරන්නේ? ඍණ 2යි. ඇයි? එයා ඉලෙක්ට්‍රෝන දෙකක් ගත්තකම මෙතන 2p6 වෙනවා. නියෝන් වගේ වෙනවා. තව පුතේ F ඍණ. මෙයා ඉතින් ඇනායන කැටයන් හදන්නේ නැහනේ. ඔන්න ඔය විදිහට තමයි පුතේ ඇනායන කැටයන් ටික තියෙන්නේ. මේ තියෙන කැටයන් මේ තියෙන ඇනායන. මේගොල්ලන්ගේ සයිසස් තමයි අහන්නේ. හොඳට බලා ගන්න පුතේ. ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් ලිතියම් මේ සෙට් එක ගත්තාම අර එන්න අඩු වෙනවා කියලා. හරි. එතකොට දැන් මේ මොකද වෙලා තියෙන්නේ? ලිතියම්ගෙන් එක ඉලෙක්ට්‍රෝනයක් ඉවත් වෙලා. පුතේ ලිතියම්ගෙන් එක ඉලෙක්ට්‍රෝනයක් ඉවත් වුනහම මොකද වෙන්නේ? අනෙක් ඉලෙක්ට්‍රෝන වලට දැනෙන මැද තියෙන ධන ගතිය කියන්නේ සඵල න්‍යෂ්ටික ආරෝපණයේ දැනෙන ගතිය වැඩි වෙනවා. ඇයි ඒ පුතේ? ඇයි වටේ අයට දැනෙන ගතිය වටේ එක්කෙනෙක් ගියානේ. මෙහෙම හිතන්නකෝ. එක පිරිමි ළමයෙක් ඉන්නවා. එයාට ගෑනු ළමයි 5 දෙනෙක් ඉන්නවා. හරි. එතකොට එයා සාමාන්‍යයෙන් එක ගෑනු ළමයෙක්ට පුතේ මෙසේජස් 3 ගානේ යවනවා. මෙසේජස් 15. හරි. දවසකට මෙසේජස් 15 යවනවා. එතකොට එක ගෑනු ළමයෙක්ට හම්බෙන්නේ පුතේ මෙසේජස් ගෑනු ළමයි 5 දෙනෙක් ඉන්නවා. එක ගෑනු ළමයෙක්ට මෙසේජස් යවනවා 3ක්. එතකොට 15යි. හරි. එතකොට හිතන්න ඔය ගෑනු ළමයි කට්ටියගෙන් ගෑනු ළමයි දෙන්නෙක් ඉවත් වුණා කියලා හිතන්නකෝ. ගෑනු ළමයි 5 දෙනාගෙන් ගෑනු ළමයි දෙන්නෙක් ඉවත් වුණා. හැබැයි මෙයා යවන්නේ මෙසේජස් කීයද? දවසට 15ක් කොහොමත් මෙයා යවනවා. එතකොට මොකද වෙන්නේ පුතේ? දැන් එක්කෙනෙක්ට හම්බෙන මෙසේජස් ගන්න 5ක් දක්වා වැඩි වෙනවා. ඇයි? අර ගෑනු ළමයි දෙන්න අයින් වෙලා ගියේ හින්දා. ඒ නිසා ඒ වගේ තමයි පුතේ මැද තියෙන න්‍යෂ්ටික ආරෝපණ එකම අගයක්.
වටේ තියෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව වැඩි වෙන්න එක්කෙනෙක්ට හම්බෙන සැලකිල්ල චුට්ට අඩු වෙනවා. හැබැයි වටේ ඉන්න කට්ටිය අඩු වෙනකොට එක්කෙනෙක්ට හම්බෙන සැලකිල්ලෙන් දෙන්න වැඩි වෙනවා. ඒක සාමාන්‍ය ජීවිතේටත් එහෙමම තමයි. ආන් ඒ වගේ තමයි පුතේ. ඉලෙක්ට්‍රෝන ගිහාම අනිත් අයට දැනෙන මැදට දැනෙන ආකර්ෂණය වැඩි වෙනවා. මැදට දැනෙන ආකර්ෂණය වැඩි වෙනවා මොකද වෙන්නේ පුතේ? අරය අඩු වෙනවා. අරය අඩු වෙනවා. එහෙනම් ලිතියම්ට වඩා ලිතියම් ප්ලස් කියන කෙනාගේ අරය අඩුයි. ලිතියම්ට වඩා ලිතියම් ප්ලස් කියන කෙනාගේ අරය අඩුයි. පැහැදිලිනේ? හරි. බෙරිලියම්ට වඩා B2+ කියන කෙනාගේ අරයත් අඩුයි. නේද පුතේ? ඒ වගේම බලන්න පුතේ නයිට්‍රජන් මේ ඍණ අයන හදන කට්ටිය. පුතේ ඍණ අයන හදන කට්ටිය මොකද කරන්නේ? ඉලෙක්ට්‍රෝන තව ගන්නවා. පුතේ ඉලෙක්ට්‍රෝන ගන්න මොකද වෙන්නේ? ඉලෙක්ට්‍රෝන අතර මොනව වෙනවද පුතේ? විකර්ෂණ ඇති වෙනවා. ඉලෙක්ට්‍රෝන අතර විකර්ෂණ ඇති වුනහම මොකද වෙන්නේ පුතේ? ඉලෙක්ට්‍රෝන තවත් මොනව වෙනවද? ඈත් වෙනවා. ඈත් වෙනවා කියන්නේ අරයෙන් දෙන්න වැඩි වෙනවා. බලන්න මෙයා ඉලෙක්ට්‍රෝන 3ක් අරගෙන එතකොට විකර්ෂණය තව ගොඩක් වැඩි වෙනවා. එතකොට අරය තව ගොඩක් වැඩි වෙනවා පුතේ. සාමාන්‍යයෙන් තියෙන ප්‍රමාණයට වඩා ගොඩක් වැඩි වෙනවා අරය ඉලෙක්ට්‍රෝන 3ක් ගත්ත නිසා. එහෙනම් පුතේ මේ ප්‍රශ්නෙට අහන්නේ අරය වැඩිම කෙනා එහෙනම් නයිට්‍රජන්. නයිට්‍රජන් මොකද්ද පුතේ හදන්නේ? N3- හදන නිසා. N3- හදන නිසා. උත්තරේ නයිට්‍රජන් මම වරහන් තුල ලියාගෙන එයා හදන ආයනය N3- කියන ඇනායනය තමයි හදන්නේ. හරි N3- කියන ඇනායනය හදන්නේ. උතනින් ලියා ගන්න පුතේ ඉලෙක්ට්‍රෝන පිට කරන විට කැටායන සෑදේ. ඉලෙක්ට්‍රෝන පිට කරන විට කැටායන සෑදේ. ඒවායේ අරය එහි පරමාණුවට වඩා කුඩා වේ. ඊට පස්සේ මම කිව්වා ඉලෙක්ට්‍රෝන පිට කරනකොට කැටායන හැදෙනවා. කැටායන ඒක වගේ පරමාණුවට වඩා ප්‍රමාණයෙන් අඩුයි. ඊට පස්සේ වාක්‍ය ලියා ගන්න පුතේ ඉලෙක්ට්‍රෝන ලබා ගන්නා විට අරය වැඩි වේ. ඉලෙක්ට්‍රෝන ලබා ගන්නා විට අරය වැඩි වේ. එම නිසා ඒවායේ පරමාණුවට වඩා ඇනායනවල අරය මූලද්‍රව්‍යයේ පරමාණුවට වඩා විශාල වේ. ඇනායනයේ අරය මූලද්‍රව්‍යයේ පරමාණුවට වඩා විශාල වේ. හරිනේ? හොඳයි. අන්න ඒ විවරණය අනුව පුතේ එහෙනම් අපිට පැහැදිලි නයිට්‍රජන් තමයි වෙන්න ඕනේ. නයිට්‍රජන් තමයි උත්තරේ විය යුත්තේ. හරි? ওই විදිහට තමයි වෙන්න ඕනේ. පැහැදිලිනේ එහෙනම්? එහෙනම් මේ අපි රෝමන අංක 1 2 3 කතා කරලා ඉවරයි. හොඳයි පුතේ. ඊළඟ ප්‍රශ්නේ බලන්න. රෝමන අංක 4 වෙනි ප්‍රශ්නේ. රෝමන අංක 4 වෙනි ප්‍රශ්නේ අහනවා පුතේ P ඉලෙක්ට්‍රෝන නැති වුණාට ස්ථායී ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් තියෙන්නේ කාගේද කියලා. ඉතින් පුතේ S උපශක්ති මට්ටම් පුරවගෙන ඉන්නවා නම් එයා ස්ථායී. ඒ නිසා පුතේ ඒ විදිහට ස්ථායී වෙලා ඉන්නේ පුතේ මේ සෙට් එකෙන් කවුද? බෙරිලියම්. බෙරිලියම් තමයි එහෙම ඉන්නේ. පුතේ මම මේක පුංචි විවරණයක් දෙන්නම් ඔයගොල්ලන්ට. හරි? පළවෙනි ශක්ති මට්ටම, දෙවෙනි ශක්ති මට්ටම, තුන්වෙනි ශක්ති මට්ටම, හතරවෙනි ශක්ති මට්ටම කියලා මම ඔහොම ඇඳ ගන්නම් පහසු වෙන්න ඔයගොල්ලන්ට. පුතේ මේ පළවෙනි ශක්ති මට්ටම, මේක දෙවෙනි ශක්ති මට්ටම, මේක තුන්වෙනි ශක්ති මට්ටම, මේක හතරවෙනි ශක්ති මට්ටම කියලා මම ලියාගත්තා. පුතේ පළවෙනි ශක්ති මට්ටමේ S උපශක්ති මට්ටම විතරයි තියෙන්නේ. දෙවෙනි ශක්ති මට්ටමේ S සහ P තියෙනවා. පුතේ ඇයි මේ S ට වඩා P චුට්ට උඩින් අඳගන්නේ? ඔව් පුතේ S උපශක්ති මට්ටමට වඩා P උපශක්ති මට්ටමේ ශක්තිය පොඩ්ඩක් වැඩි නිසා. එහෙනම් මේ ඇවිල්ලා 1s මේ 2s. ඒ පුතේ 2s කියන්නේ දෙවෙනි ශක්ති මට්ටමේ S නිසා. එතකොට මෙයා 2p. තුන්වෙනි ශක්ති මට්ටමේ මොනවද පුතේ තියෙන්නේ? S තියෙනවා, p තියෙනවා. එතකොට මෙයා 3s, මෙයා 3p, තව තියෙනවා පුතේ d. මෙයා තුන්වෙනි ශක්ති මට්ටමේ මේ කෙනෙක් තමයි. කවුද පුතේ? 3d. දැන් ප්‍රශ්නේ. ඇයි සර් ඉතින් යා තුන්වෙනි ශක්ති මට්ටමේ නම් යා හතරවෙනි ශක්ති මට්ටමට වඩා උඩින් යන්නේ වැරදුනාද නැහැ? වැරදුන්නේ නැහැ පුතේ. මොකද 4s එන්න ඕන මෙතෙන්ට. 4s ට වඩා 3d ගේ ශක්තිය වැඩි. 4s ට වඩා 3d ගේ ශක්තිය වැඩි. එතකොට මොකද්ද වෙන වෙනස? බලන්න පුතේ ඔෆ් බෝම් මූල ධර්මයේ මෙහෙම කියනවා. ඉලෙක්ට්‍රෝන පිරෙන්නේ ශක්තිය අඩුම ශක්තිය අඩුම කවච වලටයි. එහෙනම් ඉලෙක්ට්‍රෝන පිරෙන්නේ මුලින්ම කාටද පුතේ? මෙයාට පිරෙනවා. දෙවෙනි එකත් මෙයාටම පිරෙනවා. මෙයා පිරලා ඉවරයි.
මම ඒක අන්තිමනම් පුතේ කරන පිරෙන විදිය ඔන්න හොඳට බලා ගන්න. හරි. පළවෙනි ඉලෙක්ට්‍රෝනය. දෙවෙනි ඉලෙක්ට්‍රෝනය කොහෙද පිරෙන්නේ පුතේ? මෙතෙන්ටමයි. තව ඉලෙක්ට්‍රෝනයක් ආවොත් එයාට මෙහි පිරෙන්න ඉඩ නැති නිසා ඊට පස්සේ අඩුම ශක්තියට යනවා. කවුද? මෙන්න මෙතෙන්ට. ඊට පස්සේ තව ඉලෙක්ට්‍රෝනයක් ආවහම ඉඩ තියෙනවා මෙතන. ඒ නිසා මෙතෙන්ට යනවා. තව ඉලෙක්ට්‍රෝනයක් ආවහම පුතේ 2p ට යනවා. තව ඉලෙක්ට්‍රෝනයක් ආවහම කොහෙද යන්නේ? මේ තව ඉඩ තියෙනවනේ ඒ ශක්ති මට්ටමේම. එහෙනම් මෙතෙන්ට යනවා. තව ඉලෙක්ට්‍රෝනයක් ආවොත් මෙතෙන්ට යනවා. තව එකක් ආවොත් ඊට පස්සේ කපල් වෙන්නේ පුතේ මේ. තව එකක් ආවහම මෙතෙන්ට. තව එකක් ආවහම මෙතෙන්ට. එහෙනම් පුතේ මේ සමාන්තර බැමුණු විදිහට පිටලා ඊට පස්සේ තමයි යුගලණය වෙන්නේ. ඒක හොඳට දැනගෙන ඉන්න. ඔය අවබෝධ නීතිය, හෝන්ස් නීතිය, ඔය ඕවා තමයි මේ සරලව කියලා දෙන්නේ. බලා ගන්න පුතේ. ඊට පස්සේ ඊළඟ ඉලෙක්ට්‍රෝනේ මෙතෙන්ට. ආයේ මෙතෙන්ට. දැන් ඔයගලන්ට තේරෙනව නේද පුතේ? මෙතෙන්ට. ඊළඟ කෙනා මෙතෙන්ට. තව කෙනෙක් ආවොත් මෙතෙන්ට. ආය ආවොත් දැන් යුගලණය වෙනවා. තව ආවොත් යුගලණය වෙනවා. 3p ට පස්සේ ඊට පස්සේ ශක්තිය අඩුම කෙනාටයි පිරෙන්නේ. 3p ට පස්සේ ශක්තිය අඩුම පුතේ 4s ගේ. එහෙනම් 3d ට පිරෙන්න කලින් කාට පිරෙනවද පුතේ? 4s ට පිරෙනවා. එහෙනම් මෙතෙන්ට ඊළඟ කෙනා මෙතෙන්ට පිරিলা ඊට පස්සේ 3d ට ෆිල් වෙන්නේ. හරි. ඔහොමයි වෙන්නේ. එහෙනම් පුතේ දැනගෙන ඉන්න ඕන මේ ඉලෙක්ට්‍රෝන පිරෙන පිළිවෙල. තව පුංචි තියරි කොටසක් තියෙනවා. මම එච්චර දුර යන්නේ නැහැ. ඒ තියරි කොටසෙන් ප්‍රශ්නයක් ආපු දවසට මම ඒක පැහැදිලි කරලා කියලා දෙන්නම්. එහෙනම් පුතේ ස්ථායි කියලා කියන්නේ එහෙනම් එක්කෝ S ගේ ඉලෙක්ට්‍රෝන ෆුල් පිරීලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් P ගේ ඉලෙක්ට්‍රෝන ෆුල් පිරීලා තියෙන්න ඕනේ. මොකද S සහ P ගුණ වල විතරයි අපි කතා කරන්නේ. D බ්ලොක් ගැන කතා නොකරෙමු. මොකද මේ ප්‍රශ්නේ D බ්ලොක් මේ කියන්නේ D ගුණ ගැන අහලා නැති නිසා. පුතේ ස්ථායි වෙන්න නම් පුතේ එක්කෝ යාගේ S ෆුල් පිරීලා තියෙන්න ඕන. එහෙම නැත්නම් P ෆුල් පිරීලා තියෙන්න ඕන. එහෙනම් බලමු පුතේ මේගොල්ලන්ගෙන් P පිරෙන්නේ නැතුව S ෆුල් පිරීලා තියෙන්නේ කාගේද පුතේ? බෙරලියම් විතරයි නේද? මෙයාගේ ෆුල් පිරීලා නැහැ. 2s1 කියලා එකයි තියෙන්නේ. සම්පූර්ණ පිරීලා නැහැ. සම්පූර්ණ පිරීලා තියෙන්නේ පුතේ බෙරලියම් ගේ. එහෙනම් හතරවෙනි එකට උත්තරය බෙරලියම් වෙන්නේ ඒ නිසයි. පැහැදිලි නේද පුතේ? එතකොට බෙරලියම් ගේ මේ දෙන්නයි පිරීලා S ෆුල් පිරීලා ස්ථායි වෙලා තියෙනවා. සම්පූර්ණයෙන් පිරුණාම ස්ථායි කියලායි අපි කියන්නේ. පැහැදිලි ඇති කියලා හිතනවා මේ ප්‍රශ්නෙට උත්තරේ. ඊට පස්සේ පුතේ අපිට කියනවා පස්වෙනි එකේ වැඩිම අයනීකරණ ශක්තිය තියෙන කෙනා කවුද කියලා අහනවා. අයනීකරණ ශක්තිය වැඩිම කෙනා කවුද කියලායි අහන්නේ අපි. හරි. මේ කට්ටිය බලාගෙන යන්නකෝ. දැන් අයනීකරණ ශක්තිය කියන්නේ මොකක්ද? ලියා ගන්නකෝ පුතේ මෙහෙම. අයනීකරණ ශක්තිය යනු වායමය අවස්ථාවේ ඇති මූලද්‍රව්‍ය පරමාණුවකින් න්‍යෂ්ටියට ලිහිල්වම බැඳී ඇති ඉලෙක්ට්‍රෝනය ඉවත් කර වායමය අවස්ථාවේ පවතින ඒක ධන අයනයක් සෑදීමට සැපිය යුතු අවම ශක්තිය. ඕක තේරෙන්න කියලා දෙන්න. ලිතියම්ගෙන් පටන් ගන්නකෝ. ඔන්න ලිතියම් ඉන්නවා. මැද න්‍යෂ්ටිය තියෙනවා. වටේ ශක්ති මට්ටම් දෙකක් තියෙනවා. ඔහොම ලිතියම් ඉන්නවා. ඉලෙක්ට්‍රෝන දෙකයි මෙහෙම ඉන්නවා. එතකොට අයනීකරණ ශක්තිය කියන්නේ පුතේ මේ න්‍යෂ්ටියට ලිහිල්වම බැඳිලා තියෙන ඉලෙක්ට්‍රෝනය කියන්නේ මේ ඈතම තියෙන ඉලෙක්ට්‍රෝනේ ලිහිල්වම බැඳිලා තියෙන්නේ. අන්න ඒ ඉලෙක්ට්‍රෝනේ ගලවලා අයින් කරන්න නම් පුතේ අපි පිටින් ශක්තිය දෙන්න ඕන. අපි පිටින් ශක්තිය ලබා දෙන්න ඕන. එතකොට මේ ලබා දෙන ශක්තිය ලබා දුන්නා මේ ඉලෙක්ට්‍රෝන ගැලවිලා යනවා. එතකොට ලිතියම් තිබුණට ටික වෙලාවකින් බලපුවාම තියෙන ලිතියම් ධන කියන අයනය මෙන්න මේ ගැලවිලා ගිය ඉලෙක්ට්‍රෝනේ මම වෙනම ලියලා තියෙනවා. ඔන්න ඕකට තමයි පුතේ අයනීකරණය කියන්නේ. විශේෂයි පුතේ මේවා ගන්න පුතේ අපි වායමය අවස්ථාවේ ගෑස් ස්ටේට් එකේ තියෙන විදිහටයි ගන්නෙ. වායමය අවස්ථාවේ. ඕක තමයි විශේෂත්වය. හරි. ඕක තමයි විශේෂත්වය. හොඳයි. ඕක තමයි අයනීකරණ ශක්තිය කියලා අපි කියන්නේ. අහන්නේ අයනීකරණ ශක්තිය වැඩිම කාගේද කියලා. ඕගොල්ලෝ හිතලා බලන්න. ඉලෙක්ට්‍රෝනයක් ගලවන්න අමාරුයි නම් ඒ ඉලෙක්ට්‍රෝනේ ගලවන්න ලබා දෙන්න ඕන ශක්තිය ගොඩක්
වැඩි. මේ වචන ඕන ලියා ගන්න පුතේ. හරි. ඉලෙක්ට්‍රෝනයක් ගලවන්න අමාරුයි නම් එයා කැමති නැත්නම් ඉලෙක්ට්‍රෝනයක් ගලවන්න ඒ කියන්නේ පුතේ ඒ කියන්නේ එයාගෙන් ඒ ඉලෙක්ට්‍රෝන ගලවන්න ඕන නම් අපි දෙන්න ඕන ශක්තිය ගොඩක් වැඩි. එහෙනම් මේ කට්ටියගෙන් කවුද ඉලෙක්ට්‍රෝන ගලවන්න කැමතිම නැති කෙනා? මේ සෙට් එකේ මම හෙලියම කන්නම් මොකද ප්‍රශ්නේ අහලා තියෙන මේ කට්ටියගෙන්නේ. පුතේ අපිට ඒකට සලකන්න ඕනේ ඒගොල්ලන්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. හොඳට බලන්නකෝ. මෙතන 1s2 2s1 මෙයා කැමතිද නැද්ද ඉලෙක්ට්‍රෝනයක් ගලවන්න? අනේ මාරකමද පැනලා දෙන්නේ පුතේ ඉලෙක්ට්‍රෝනේ. ඇයි ඒ? පුතේ මෙයා ඉලෙක්ට්‍රෝනයක් ගලවපු ගමන් මෙයාට උච්ච වින්‍යාසය ලබා ගන්න පුළුවන් නේ. ඒ කියන්නේ හීලියම් වෙන්න පුළුවන් මේ අවසාන ඉලෙක්ට්‍රෝනය ගලවපු ගමන් ලිතියම්ට. එහෙනම් එයාගේ පළමු අයනීකරණ ශක්තිය ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝනය ගලවන්න අවශ්‍ය දෙන්න ඕන ශක්තිය හරිම අඩුයි පුතේ. එයාගේ ඒ ශක්තිය හරිම අඩුයි. ලිතියම්ගේ හරිම අඩුයි. අපි ප්‍රස්ථාරයක් ගැහුවොත් හරි මේ ශක්තිය ප්‍රස්ථාරයක් ගැහුවොත් මෙහෙමයි එන්නේ. ලිතියම් හරිම අඩු ගාගයක් එන්නේ. ඊට පස්සේ බෙරිලියම් පුතේ බෙරිලියම් ඔයගලන්ට පේනවා පොඩ්ඩක් කොහොමද පුතේ? ස්ථායි කෙනෙක්. බෙරිලියම් පොඩ්ඩක් ස්ථායි කෙනෙක්. එයා ඉලෙක්ට්‍රෝන එච්චර ගලවන්න කැමති නැති වෙයි. ඇයි? එයාගේ 1s2 2s2 පිරලන් තියෙන්නේ. එතකොට පුතේ එයාගේ ශක්තිය චුට්ටක් වැඩි. ලිතියම් බෙරිලියම්. පුතේ මේක සම්පූර්ණව ෆුල් විවරණය මම දෙන්නේ නැහැ. ඒක ඉස්සරහ ප්‍රශ්නක ඉතුරු කරලා මම ඔයගලන්ට කියන්නම් කෙටියෙන් ගන්න විදිය. පුතේ මේ අක්වැක් විචලනය මතක තියෙන්න ඕන. ලිතියම් බෙරිලියම් බෝරෝන් කාබන් නයිට්‍රජන් ඔක්සිජන් ෆ්ලෝරින් නියෝන් මෙන්න මේ අක්වැක් විචලනය මතක තියාගෙන ඉන්න ඕන. හරි බෝරෝන් කාබන් නයිට්‍රජන් ඔක්සිජන් ෆ්ලෝරින් නියෝන්. පුතේ මේ අක්වැක් විචලනය තමයි තුන්වෙනි ආවර්තරත් එන්නේ. ඒ කියන්නේ සෝඩියම් මැග්නීසියම් ඇලුමිනියම් මේ හැඩයම තමයි දාන මූලද්‍රව්‍ය සෙට් එක විතරයි වෙනස් කරන්නේ පුතේ. ඒ නිසා මේ හැඩය අනිවාර්යයෙන්ම මතක තියාගෙන ඉන්න. එතකොට ඔයගොල්ලන්ට පේනවා පුතේ ඉලෙක්ට්‍රෝන ගලවන්න කැමතිම නැත්තේ මේ ආවර්තයෙන් නියෝන්. ඒකට හේතුව කවුරු හරි හැවුවොත් බලන්නකෝ පුතේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ සම්පූර්ණ ස්ථායි ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් තියෙන පුතේ. ඉතින් ඔච්චර ස්ථායි කෙනෙක් පුතේ කැමති වේද තමන්ගේ ඉලෙක්ට්‍රෝනයක් ගලවන්න? නැහැ. උච්ච වායු ස්ථායි කට්ටිය කැමති අස්ථායි වෙන්න ඉලෙක්ට්‍රෝන ගලවලා නැහැ. එහෙනම් ඒගොල්ලන්ගේ ඉලෙක්ට්‍රෝනයක් ගලවන්න හරිම අමාරුයි. දෙන්න ඕන ශක්තිය හරිම වැඩි. ඒ නිසා තමයි පුතේ මේ අයනීකරණ ශක්තිය උපරිම වෙලා තියෙන්නේ. ඔව්ව ලියා ගන්න ඇයි මේ නියෝන්ගේ උපරිම වෙන්නේ කියලා. ස්ථායි නිසා ඉලෙක්ට්‍රෝන ඉවත් කිරීමට ස්ථායි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය වෙනස් කර ගැනීමට ඇති අකමැත්ත නිසායි ඒක එහෙම වෙන්නේ. හරි? ස්ථායි ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් පැවතීම නිසා කියලා තමයි හරියටම ලියන්න ඕන තනි වාක්‍යකින් ලියනවා නම්. ස්ථායි ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් පැවතීම නිසා අයනීකරණ ශක්තිය උපරිම වේ. ඊළඟ ප්‍රශ්න බලන්න පුතේ රෝමන් අංක 5. රෝමන් අංක 5 කියනවා ඉලෙක්ට්‍රෝන ඌන තලීය ත්‍රිකෝණාකාර සහසංයෝජ සංයෝගයලු. පුතේ අපේ වර්තාවගුවේ ඉලෙක්ට්‍රෝන ඌන සංයෝග හදන්නේ කවුද කියලා අපිට ලේසියෙන්ම කියලා දීලා තියෙනවා. මේ බෙරිලියම් බෝරෝන් ඇලුමිනියම් කියන තුන් දෙනා තමයි පුතේ ඉලෙක්ට්‍රෝන ඌන සංයෝග හදන්නේ. හරිද? ඉලෙක්ට්‍රෝන ඌන. එතකොට මේ දීලා තියෙන ආවර්තයේම පුතේ එහෙම අය ඩබලක් ඉන්නවා. දෙන්නෙක් ඉන්නවා. එතකොට ඒ දෙන්නගෙනුත් තලීය ත්‍රිකෝණාකාර ව්‍යුහ හදන්නේ කවුද කියලා සහසංයෝජ සංයෝග හදන්නේ කියලා කවුද කියලා දැනගෙන ඉන්න ඕන. බලමු පුතේ කවුද කියලා. දැන් බෙරිලියම් ඉන්නේ දෙවෙනි කාණ්ඩයේනේ. එතකොට දෙවෙනි කාණ්ඩයේ ඉන්න කට්ටිය ඔයගොල්ලෝ ඔලොල් කාලේ ඉඳන් දන්නවා පුතේ ඒගොල්ලෝ බන්ධන හදන්න ඉලෙක්ට්‍රෝන දෙන්නයි දායක කරවන්නේ. එතකොට අපි බෙරිලියම්ම ගත්තොත් එයාගේ ඉලෙක්ට්‍රෝන දෙක බන්ධනයක් හදන්න දැම්මොත් එයා අපි කියමු ක්ලෝරින්ලා දෙන්නෙක් කියලා. දෙන්නෙක්ට දැම්මොත් පුතේ මේ බලන්නකෝ එයාගේ හැඩේ. මෙන්න එක බන්ධනයක් මෙන්න තවත් බන්ධනයක් බන්ධන දෙකයි තියෙන්නේ. හැබැයි ගන්නකො පුතේ බෝරෝන්ටත් ක්ලෝරින්ලම සම්බන්ධ කරන්නකො. ක්ලෝරීන්. පුතේ එයාට පුළුවන් බන්ධන කීයක් හදාගන්නද? 3ක් හදාගන්න. පුතේ ඕගොල්ලන්ට දෙවෙනි පාඩමේදී අණු වල හැඩගෙන කියනකොට පුතේ මේ VSCP අඩුගල් දෙකක් විකර්ෂණ කාණ්ඩ යුගල් දෙකක් තියෙනකොට පුතේ කොහොමද ඒගොල්ලන්ගේ හැඩය එන්නේ කියලා දීලා තියෙනවා. දැන් මෙතන වෙන විකර්ෂණ කාණ්ඩ මුකුත් නැති නිසා පුතේ මේක රේඛීයයි. නමුත් මෙතන බලන්න පුතේ. මෙතන බලන්න 3 දෙනෙක් ඉන්නවා. 3 දෙනෙක් ඉන්නකොට පුතේ මැද එක පරමාණුවක් තියෙන 3 දෙනෙක් තුන් පැත්තකින් බැඳිලා ඉන්නවා. ඕගොල්ලෝ හොඳට මේක දැනගන්න ඕන පුතේ. මේ බන්ධනයක් කියන්නේ ඉලෙක්ට්‍රෝන යුගලක්. මේ බන්ධනයක් කියන්නේ ඉලෙක්ට්‍රෝන යුගලක්. ඉලෙක්ට්‍රෝන අතර ආකර්ෂණ නැහැනේ. ඍණ මොනවා වෙනවද පුතේ? විකර්ෂණ වෙනවා. ඒ නිසා ඒගොල්ලෝ උඩරිම මොනවා වෙලා ඉන්නද කැමති? ඈත් වෙලා ඉන්නයි කැමති.
පැහැදිලිද? මම ආයක පාරක් කියන්න. බෙරිලියම් වටේට ක්ලෝරිල්ල දෙන්නෙක් සම්බන්ධ වෙනකොට මෙම ඉලෙක්ට්‍රෝන දෙකකුයි මෙතන බන්ධනයකින් සම්බන්ධ වෙනවා. එතකොට මේ ඉලෙක්ට්‍රෝන සම්බන්ධ වෙනකොට ඒගොල්ලෝ ඉලෙක්ට්‍රෝන කැමතිද පුතේ ළඟින් ඉන්න ගොඩක් නැහැ. මෙයා මේ බන්ධනයට මේ බන්ධනේ ළඟ වෙන්න කැමති නැහැ. ඇයි ඉලෙක්ට්‍රෝන ඍණාරෝපණ ආරෝපණ මොකද වෙන්නේ පුතේ? විකර්ෂණය වෙනවනේ. උපරිම ඈතින් තමයි ඉන්න කැමති. එතකොට මේගොල්ලෝ දෙන උපරිම ඈත් වුණාම පුතේ මේ බන්ධන කොන ඒගොල්ලන්ට පේන අංශක කීයක් වගේ පේනවද? 180ක් වගේ උපරිම ඈත් වෙලා තියෙනවා. හරිද? ඊට පස්සේ තුන් දෙනෙක් ජොයින් වුණොත් මොකද වෙන්නේ? තුන් දෙනෙක් ජොයින් වුණොත් ඒත් එහෙමයි. උපරිම ඈත් වෙන්න පුළුවන් උපරිම ඈත් වෙනවා. ඉතින් පුතේ තුන් දෙනෙක් එක්කෙනෙක්ට බැඳුණු තුන් දෙනෙක් උපරිම ඈත් වෙලා හිටියොත් ඒ තුන් දෙනාගේ කෝණය කොහොමද එන්නේ පුතේ? හරි. චූටි කාලේ ඉගෙනගෙන තියෙන ගණිතේ නේද පුතේ? කීයක් දෙන්නේ? මේ තුන් දෙනෙක් උපරිම ඈත් වෙලා හිටියොත් මේ දෙන්නෙක් අතර කෝණය පුතේ අංශක කීයක් විතර වෙනවද? 120ක් විතර වෙනවා. તો මෙයාත් 120යි මෙතනත් 120යි මෙතනත් 120යි ඔක්කොම එකතු වෙලා 360ක් හැදෙනවා. එතකොට පුතේ මෙන්න මේ හැඩයට තමයි පුතේ අපි කියන්නේ තලීය ත්‍රිකෝණාකාර හැඩය. එහෙනම් බෙරිලියම් නම් රේඛීයයි. බෝරෝන් නම් පුතේ හදන්නේ මොකද පුතේ? සාසංයුග සංයෝගයේ කෝණය 120යි තුන් දෙනෙක් සම්බන්ධ වෙනවා. ඒක එතකොට මේකේ හැඩය මොකද පුතේ? තලීය ත්‍රිකෝණාකාරයි. පැහැදිලිද? තලීය ත්‍රිකෝණාකාරයි. එහෙනම් දෙන්නෙක් නම් රේඛීයයි තුන් දෙනෙක් නම් තලීය ත්‍රිකෝණාකාරයි. මෙතන අහන්නේ මේ දීලා තියෙන ආවර්තයේ කවුද ඉලෙක්ට්‍රෝන ඌන සංයෝග හදන්නේ? එතකොට ඒක දැනගත්ත කවුද පුතේ? බෙරිලියම් සහ බෝරෝන්. මොකද සිලබස් එකේම තියෙන්නේ තුන් දෙනයි හදන්නේ කියලා. බෙරිලියම් සහ බෝරෝන් තමයි මෙතන ඉන්නේ. ඇල්මිනියම් මෙතන දීලා නැහැනේ. ඒ නිසා මේ දෙන්නව ගත්තා. මේ දෙන්නව අරගෙන ඊට පස්සේ බැලුවා කවුද තලීය ත්‍රිකෝණාකාර හදන්නේ කියලා මේ උදාහරණ දෙක. ඔහොමයි වෙන්නේ. ඊට පස්සේ දැනගන්න ඕන මොකද්ද අප්පා මේ ඉලෙක්ට්‍රෝන ඌන කතාව? මොකද්ද මේ ඌන කතාව? පුතේ ඔයගොල්ලෝ දන්නවා අෂ්ටක නීතිය කියලා එකක් තියෙනවා. අෂ්ටක නීතිය කියලා කියන්නේමයි පුතේ ඒගොල්ලෝ කැමති අවසාන ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 8ක් පුරවගෙන ඉන්න. හැබැයි මෙන්න මේගොල්ලන්ගේ 8ක් තියනවද බලන්නකෝ බෙරිලියම් වටේ 1යි 2යි 3යි 4යි. අනේ තව 4ක්ම මදි. අෂ්ටකය සම්පූර්ණ නැහැ. එහෙනම් මෙයා ඉලෙක්ට්‍රෝන ඌන සංයෝගයක්. මම පුතේ BCl3 ගන්නකො පුතේ. මෙයාගෙත් බෝරෝන් වටේ බලන්න 1යි 2යි 3යි 4යි 5යි 6යි. ඉලෙක්ට්‍රෝන 6ක් තියෙන 8කට තව 2ක් මදි. ඉලෙක්ට්‍රෝන ඌනයි මදි. එහෙනම් මෙයාත් ඉලෙක්ට්‍රෝන ඌන සංයෝග හදන කෙනෙක්. ඒ වගේම තමයි ඇලුමිනියමුත් එයත් ඉලෙක්ට්‍රෝන ඌන සංයෝග හදන්න කැමති කෙනෙක්. ඒ නිසා මේක හොඳට දැනගෙන ඉන්න. එහෙනම් පුතේ උත්තරය වෙන්නේ මෙතනට මොකද්ද පුතේ? බෝරෝන් නේද? මෙතනට උත්තරය එන්නේ බෝරෝන් කියලා. එහෙනම් පුතේ මෙන්න මේ ටික දැනගෙන ඉන්න ඕන අනිවාර්යයෙන්. මම පොඩ්ඩක් කියන්නම් මේ වගේ කොහොමද බේසික් හැඩ ටික සාමාන්‍ය හැඩ ටික කොහොමද තියෙන්න ඕන කියලා. සාමාන්‍ය පුතේ විකර්ෂණ කාණ්ඩ දෙකක් තිබුණොත් එක සැර නැතුව විකර්ෂණ කාණ්ඩ දෙකක් තිබුණොත් පුතේ එයාගේ හැඩය රේඛීය කියලායි අපි ගන්නෙ. හැඩය රේඛීයයි කියලායි ගන්නෙ. තුනක් තිබුණොත් පුතේ මේ වගේ මේ හැඩයට අපි කියන්නේ පුතේ මොකද්ද? තලීය ත්‍රිකෝණාකාර. තලීය ත්‍රිකෝණාකාර. පුතේ 4 දෙනෙක් බැඳුනොත් දැන් දෙන්නෙක් බැඳුනොත් මෙහෙමයි 3 දෙනෙක් බැඳුනොත් තලීය ත්‍රිකෝණාකාර. ඒ කියන්නේ බෝරෝන් මැද ඉන්නකොට මෙහෙම බෝරෝන් ඉන්නකොට පුතේ එකම තලයේ එකම ෆ්ලැට් තලයේ හරි එකම ෆ්ලැට් තලයක මොකද වෙන්නේ පුතේ? මෙහෙම එකම තලයේ 1යි 2යි 3යි 3 දෙනෙක් පුතේ 3 දෙනෙක් බැඳිලා ඉන්නවා එකට. 1යි 2යි 3යි එකම තලයේ 3 දෙනෙක් බැඳිලා ඉන්නවා. ඒකයි තලීය ත්‍රිකෝණාකාරයි කියලා කියන්නේ. මම මෙහෙම කිව්වොත් පුතේ මෙහෙම ගත්තොත් මෙතන ඉන්නවා පුතේ එක බෝරෝන් කෙනෙක් මේකතන බෝරෝන් කෙනෙක් ඉන්නවා 1යි 2යි 3යි කියලා එකම තලයේ 3 දෙනෙක් ඉන්නවා. ඕක තමයි තලීය ත්‍රිකෝණාකාරයි කියලා කියන්නේ. එතකොට පුතේ 4 දෙනෙක් බැඳුනොත් කොහොමද? 4 දෙනෙක් බැඳුනොත් කොහොමද? මම ඒක කියලා දෙන්නම් පුතේ. තව පොඩ්ඩක් මාක පෙන් ටිකකුත් අරගෙන. ඔන්න බලන්න පුතේ තලීය ත්‍රිකෝණාකාර කොහොමද වෙන්නේ කියලා. මේ මැද තියෙන පරමාණු මධ්‍ය පරමාණු කියලා ගන්නකො මේ මැද ඉන්න කෙනා. එතකොට එක්කෙනෙක් ඇවිල්ලා මෙහෙම සම්බන්ධ වෙනවා. හරි. තව කෙනෙක් ඇවිල්ලා මෙහෙම සම්බන්ධ වෙනවා කියලා හිතන්නකෝ. තව කෙනෙක් ඇවිල්ලා මෙහෙම සම්බන්ධ වෙනවා. එතකොට දෙන්නයි. තව කෙනෙක් ඇවිල්ලා මෙහෙම සම්බන්ධ වෙනවා 3යි. තව කෙනෙක් ඇවිල්ලා මෙහෙම සම්බන්ධ වෙනවා 4යි. දැන් මොකද්ද නීතිය? ඉලෙක්ට්‍රෝන විකර්ෂණය විය යුතු නේද පුතේ? ඉලෙක්ට්‍රෝන විකර්ෂණය විය යුතුයි. උපරිම ඈතින් පිහිටියොත් තමයි ඒක
විකර්ෂණය අවම වෙන්නේ. එහෙමනේ තියෙන්න ඕන. එතකොට කොහොමද පුතේ තියෙන්න ඕන? හොඳට බලා ගන්න කොහොමද මේක තියෙන්න ඕන කියලා. පුතේ හොඳට බලා ගන්න. 1යි 2යි 3යි තව එක්කෙනෙක් උඩින් සෙට් වුණාම පුතේ 4ක් වෙනවා. ඔන්න බලා ගන්නකො. ඔන්නම 4ක් වෙනවා. මේක තනිය අතින් අල්ලන්න ටිකක් අමාරුයි. හරි? මේ විදිහට තමයි වෙන්නේ. එතකොට මේ විදිහට හැඩය ආවොත් පුතේ මොකද වෙන්නේ? මෙන්න මේ විදිහට හැඩය ආවොත් මේ බලන්නකො. ඕගොල්ලෝ ඕන පැත්තකට කරකවලා බලන්න පුතේ එකම හැඩේ වෙන්නේ මේ. මෙන්න මේ හැඩේ එන්නේ. එකම හැඩේ එන්නේ කොයි පැත්තට ගත්තත්. මෙහෙම. එතකොට ඕගොල්ලන්ට හොඳට පේනවා පුතේ එක තලයේ දෙන්නෙක් ඉන්නවා. ඕගොල්ලන්ගේ පැත්තට එක්කෙනෙක් ඇවිල්ලා ඉන්නවා. බෝඩ් එක පැත්තට තව කෙනෙක් ගිහිල්ලා තියෙනවා. මේ බලන්නකො. මෙහෙම තියෙනවා එකම තලයේ දෙන්නයි. ඕගොල්ලන්ගේ පැත්තට එක්කෙනයි බෝඩ් එක පැත්තට එක්කෙනයි. මෙන්න මේ හැඩයට කියනවා පුතේ චතුස්තලීයයි කියලා. එහෙනම් පුතේ චතුස්තලීය හැඩය අපි සාමාන්‍යයෙන් අඳින්නේ දෙන්නෙක් එකම තලයේ ඉන්නවා මෙහෙම. හරි මෙහෙම දෙන්නෙක් එකම තලයේ ඉන්නවා. මම කාබන් හයිඩ්‍රජන් දාලා අඳින්නම්කෝ CH4 තමයි අපිට තියෙන ලේසිම චතුස්තලීය අණුව. හරි දෙන්නෙක් මෙහෙම ඉන්නවා පුතේ එකම තලයේ. හරි එක්කෙනෙක් මෙහෙම ඇවිල්ලා ඉන්නවා පුතේ. මෙන්න එක හයිඩ්‍රජන් කෙනෙක්. මෙන්න තවත් හයිඩ්‍රජන් කෙනෙක්. ওই විදිහට පුතේ ඕගොල්ලන්ට පැහැදිලිනේ මෙහෙම එක්කෙනයි මෙහෙම එක්කෙනයි එකම තලයේ දෙන්නයි. ඕගොල්ලන්ගේ පැත්තට මෙහෙට එක්කෙනයි බෝඩ් එක පැත්තට මෙහෙට එක්කෙනයි. ඒගොල්ලොන්ගෙත් අංශක ගාන හරියටම සමානයි පුතේ. මේක තලීය නෑ. මේක ත්‍රිමාණව විහිදිලා තියෙන 3D. තලිය ත්‍රිකෝණාකාරය කියන්නේ කොහොමද පුතේ? එකම තලයේනේ. හැබැයි මෙතන තියෙන්නේ මොකද්ද පුතේ? 3D shape එකක්. එතකොට පුතේ 3D කියන්නේ මුළු මේ අවකාශයම පිරෙනවා. එතකොට මෙහෙට ආවේ ඒකයි. හරි? එතකොට පුතේ මේ අතර බන්ධන කෝණය තියෙන්නේ පුතේ අංශක හැම කෙනාගේම අතර බන්ධන කෝණයේ අංශක 109යි. එහෙනම් පුතේ හැඩය චතුස්තලීයයි. එහෙනම් මම ලියා ගන්න චතුස්තලීයයි. අකුරු ගන්න වැඩි හිතන්න එපා. හරි? පුතේ දැන් මෙතනින් එහාට තව හැඩ තියෙනවා. ඒ හැඩ බලන්න ඕන. ඔයගොල්ලෝ දන්නවා පුතේ අපේ Chemistry Academy Facebook page එක. ඒක අපි post හදලා දානවා. මෙවුවා සාරාංශ කරලා කෙටි කරලා ඔයගොල්ලන්ට බලන්න පුළුවන් පුතේ. අපේ post මේ හැඩ ටික ඔක්කොම මම ඔයගොල්ලන්ට දීලා තියෙනවා. ඒකේ post එකක් විදිහට ලස්සනට හදලා තියෙනවා. සහ මේවට තව ලෝන් පෙයස් එකතු වුණොත් ඒ කියන්නේ එක සැර යුගල් එකතු වුණාම මේගොල්ලන්ගේ හැඩ කොහොමද වෙනස් වෙන්නේ? මේගොල්ලන්ගේ ඉලෙක්ට්‍රෝන යුගල් ජ්‍යාමිතිය කොහොමද? අණුවේ හැඩය කොහොමද වෙනස් වෙන්නේ කියලා ඒ පෝස්ට් එකේ පැහැදිලිව දාලා තිනවා. සහ ඉස්සරහ ප්‍රශ්නයකට හොඳ දේවල් ටිකක් ඉතුරු කරලා දැන්ට මම මේක මෙතනින් ඉවර කරන්න මේ ටිකෙන්. එහෙනම් රේඛීය නම් පුතේ කෝණයේ අංශක 190යි, තලීය ත්‍රිකෝණාකාර නම් පුතේ කෝණය 120යි, චතුස්තලීය නම් කෝණය පුතේ 109යි. හැඩ තුනක් පැහැදිලිව කියලා දුන්නා. තව දවසක අපි ඉතුරු හැඩ ටිකත් ඕගලන්ට සම්පූර්ණව කියලා දෙන්නම්. එහෙනම් මෙන්න උත්තර ටික. පොඩ්ඩක් එහෙම මේ අස්ස නිසා පේන්නේ නැතුව ඇති. පළවෙනි උත්තරේට ෆ්ලෝරින් ආවේ. විදුලිතාවය වැඩිම කෙනා අහලා තිබුණේ. දෙවෙනි එකට කාබන් ආවේ. ඒකට ඒ ප්‍රශ්නේ තිබුණේ පුතේ අර විදුලිතය සන්නායනය කරන කෙනා කවුද කියලා මේ දීලා තියෙන අයගෙන්. ඊට පස්සේ පුතේ ලොකුම අරේ තියෙන අයනේ හදන්නේ කවුද කියලා ඇහුවා. නයිට්‍රජන් N3- කියන එක හැදුවේ. ඊට පස්සේ අහලා තිබුණා පුතේ P උපශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන නැතත් S ඉලෙක්ට්‍රෝන S කාක්ෂික වල විතරක් ඉලෙක්ට්‍රෝන තියලා ස්ථායි වෙන කෙනා. එයාට ආයේ පුතේ බෙරලියම්. ඊට පස්සේ පළමුවැනි ශක්තිය වැඩිම කෙනා කවුද? මෙන්න මේ ප්‍රස්ථාරේ බලලා අපි දැම්ම කවුද පුතේ? නියෝන් කියලා. ඒකට හේතුවක් කිව්වා පැහැදිලිව ලියාගත්ත හොඳ විවරණයක්. ඊට පස්සේ පුතේ අපෙන් අහලා තිබුණා අවසානයේ අර තලිය ත්‍රිකෝණාකාරයක් කෙනෙක් හදන ඉලෙක්ට්‍රෝන ඌණ සංයෝගය කවුද කියලා ඌණ පරමාණුව බෝරෝන් කියලා උත්තරය ආවා. 1 2 3 4 5 6ට පිළිවෙලට උත්තර ලියලා අවසానයි. හොඳයි පුතේ. ඊට පස්සේ ඔයගොල්ලන්ට සැකිල්ලක් දීලා මෙන්න මේ සැකිල්ලේට අදාළව හරි ලුයිස් ව්‍යුහය අඳින්න කියනවා. ලුයිස් චිත්‍ර ව්‍යුහය අඳින්න කියලා කියනවා. හරි නීතියට අනුව. හරි ස්ථායි කෙනාව අඳින්න කියලා තියෙන්නේ. සැකිල්ල දුන්නාම ආයේ සැකිල්ල මාරු කරන්න යන්න එපා පුතේ. හරි. ඔයගොල්ලන්ට සැකිල්ල නොදුන්නොත් තමයි මධ්‍ය පරමාණුව Taman තනියෙන් තෝරගෙන පර්යන්ත පරමාණු තෝරගෙන කරන්න තියෙන්නේ. මම සැකිල්ල නොදුන්නොත් කියන එක ඒ ප්‍රශ්නයකටත් අදාළව ඔයගොල්ලන්ට තීරිය කියලා දෙන්න. පුතේ ඔයගොල්ලන්ට අණුවක් අඳින්න කියලා කිව්වොත් සැකිල්ල දෙන්නේ නැතුව ඔයගොල්ලෝ දැනගන්න ඕන මධ්‍ය පරමාණුව මොකද්ද වටේ පරමාණු මොකද්ද කියලා. ඒක තියරිය. ලියා ගන්න පුතේ. මෙහෙම ලියා ගන්න. මධ්‍ය පරමාණුව තෝරා ගැනීම කියලා ලියන්නකෝ පුතේ. මධ්‍ය පරමාණුව තෝරා ගැනීම කියලා මෙහෙම ලියා ගන්න. මධ්‍ය පරමාණුව තෝරා ගැනීමේදී විද්‍යුත් ඍණතාව අඩුම පරමාණුව තෝරා ගනු ලබයි. විද්‍යුත් ඍණතාවය අඩුම පරමාණුව තෝරා ගනු ලබයි.
ඊට පස්සේ ලියා ගන්න පුතේ මෙහෙම විද්‍යුත්නතාවයේ වැඩි පරමාණු මධ්‍ය පරමාණුවට තනි බන්ධන වලින් සම්බන්ධ කර ලියයි. ඒවා වරහන් ඇතුළේ ලියා ගන්න පුතේ ඒවා පර්යන්ත පරමාණු ලෙස හැඳින්වේ. හරි. පැහැදිලිනේ ඒ සැකිල්ල දුන්නේ නැත්නම් මධ්‍ය පරමාණුවේ වටේ අය හොයාගන්න විදිය. දැන් දීලානේ තියෙන ඉතින් අමුතුවෙන් ආයේ අපි වැඩිපුර වැඩ කරන්න යන්න ඕනේ නැහැ නේ මේ දීලා තියෙන වැඩේ කරන්නයි යන්නේ. එහෙනම් ඔය නීති දෙකෙන් පස්සේ ටික කියලා දෙන්නම් හරියට ලුයිස් වීහන් අඳින විදිය. හොඳට බලා ගන්න පුතේ. පුතේ මේගොල්ලන්ගේ සංයුතා ඉලෙක්ට්‍රෝන ගාන අපි දැනගෙන ඉන්න ඕනේ. සංයුතා ඉලෙක්ට්‍රෝන ගාන කටපාඩම් කරගන්න නෑනේ පුතේ ආවර්තාවකයේ තියෙනවනේ. ඉතින් කාණ්ඩ අංකය බලලා අපිට දැනගන්න පුළුවන්. දැන් ඔක්කොම කලින් දැනගන්න ඕනේ මොකද්ද සංයුතා ඉලෙක්ට්‍රෝන කියන්නේ කියලා. පුතේ සංයුතා ඉලෙක්ට්‍රෝන කියලා කියන්නේ අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන ගාන. සංයුතා ඉලෙක්ට්‍රෝන කියන්නේ සංයුතා කවචය. එහෙම නැත්නම් අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන ගාන. එතකොට ඒක අපිට ලේසියෙන්ම හොයාගන්න පුළුවන් පුතේ ඒගොල්ලෝ ඉන්නේ මොන කාණ්ඩද කියලා. එහෙනම් පළවෙනි කාණ්ඩේ කට්ටියගේ අවසාන ශක්ති මට්ටමේ 1 ඉලෙක්ට්‍රෝනයයි. දෙවෙනි කාණ්ඩේ කට්ටියගේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන්ස් 2යි. පස්වෙනි කාණ්ඩේ කට්ටියගේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන්ස් 5යි. හත්වෙනි කාණ්ඩේ කට්ටියගේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන්ස් 7යි. ඒ වගේ අර කාණ්ඩ අංකය කිව්ව ගමන් නිකම්ම මුල්රවේ ගන්න මේ සංයුතාවක තියෙන ඉලෙක්ට්‍රෝන්ස් ගන්න ගන්න පුළුවන්. ඉතින් මේකත් හරි ලේසි. සල්ෆර් ඉන්නේ 6 වෙනි කාණ්ඩේ. එහෙනම් එයාගේ සංයුතා ඉලෙක්ට්‍රෝන්ස් කීයක් තියෙනවද පුතේ? 6ක් තියෙනවා. ඊට පස්සේ ඔක්සිජන්ස්ලා 3 දෙනෙක් ඉන්නවා. එක ඔක්සිජන් කෙනෙකුගේ පුතේ ඉලෙක්ට්‍රෝන්ස් 6ක් තියෙන සංයුතා කවචය. මොකද 6 වෙනි කාණ්ඩේ ඉන්න නිසා ඒ වගේ අය 3 දෙනෙක් ඉන්න නිසා පුතේ කීයද පුතේ ඉලෙක්ට්‍රෝන්ස් 18ක් එනවා ඉලෙක්ට්‍රෝන්ස් ඒගොල්ලෝ 3 දෙනාට. ෆ්ලෝරින් ඉන්නේ පුතේ 7 වෙනි කාණ්ඩේ. ෆ්ලෝරින්ස්ලා දෙන්නෙක් ඉන්න නිසා පුතේ 7 වෙනි කාණ්ඩේ ව 2යි කියන්නේ ඉලෙක්ට්‍රෝන 7 ව 2 එහෙනම් 14යි ඉලෙක්ට්‍රෝන. දැන් බලමු ඔක්කොම ඉලෙක්ට්‍රෝන්ස් කීයක් තියෙනවද කියලා. එහෙනම් ඔය පළවෙනි පියවරවල දෙක ලියාගත්තනේ තුන්වෙනි පියවර ලියා ගන්න මොකද පුතේ සංයුතා ඉලෙක්ට්‍රෝන ගණන එකතු කර ගැනීම. හරිනේ පුතේ. එහෙනම් මෙතන ඉලෙක්ට්‍රෝන්ස් ගාන එකතු එහෙනම් එන්න පුතේ මෙතනින් එනවා 10ක් 18යි 18යි 8ක් දාන එකක් විතර. එහෙනම් ඉලෙක්ට්‍රෝන්ස් කීයක් තියෙනවද පුතේ 38ක් තියෙන්න ඕන. මේක එකතු කරලා ගත්තාම 38ක උත්තරයක් එනවා. එහෙනම් ඒ ඉලෙක්ට්‍රෝන්ස් 38 නොත් බලන්න ඉලෙක්ට්‍රෝන්ස් කීයක් දැන්ටම දාලා තියෙනවද කියලා. මෙතන 1යි 2යි 3යි 4යි 5යි 7යි 9යි 10යි. බන්ධනයක් කියන ඉලෙක්ට්‍රෝන්ස් දෙකක් නේ පුතේ. එහෙනම් බන්ධන 5ක් දාලා තියෙනවා නම් ඉලෙක්ට්‍රෝන්ස් 10ක් දාලා තියෙනවා. එහෙනම් මේකේ අඩු වෙන්න ඕන පුතේ තව ඉලෙක්ට්‍රෝන්ස් 10ක්. එතකොට පුතේ ඉලෙක්ට්‍රෝන්ස් කීයක් තියෙන්න ඕනද? 28ක් ඉලෙක්ට්‍රෝන්ස් තියෙන්න ඕන. දැන් මේ ඉලෙක්ට්‍රෝන්ස් 28 දාන්නේ කොහොමද? දාන්නේ පුතේ පර්යන්ත පරමාණු වලට. පර්යන්ත පරමාණු වලටත් දාන්නෙමයි පුතේ විද්‍යුත් ඍණතාවය වැඩිම කෙනාටයි මුලින්ම දාන්නේ. ඊට පස්සේ පිළිවෙලටයි එන්නේ. එහෙනම් පර්යන්ත පරමාණු වල ඔක්සිජන් ඉන්නවා ෆ්ලෝරින්ලා ඉන්නවා. විද්‍යුත් ඍණතාවයේ වැඩිම අය අපි දන්නවා දැන් කවුද පුතේ? ෆ්ලෝරින්ට. එහෙනම් ෆ්ලෝරින්ට තමයි දාන්නේ. මෙන්න මේ ඉලෙක්ට්‍රෝන දානකොට පුතේ අෂ්ටක නීතියට එකඟව දාන්න ඕන. මොකද දැන් ඔය අෂ්ටක නීතිය කියලා කියන්නේ ඒක දැනන් ඉඳපෙ ඔක්කොන්න පොකලේ. අෂ්ටක නීතිය කියන්නේ පුතේ එයාගේ වටේ සම්පූර්ණ ඉලෙක්ට්‍රෝන ගාන ඔක්කොම එකතු කරපුවාම එයාගේ වටේ ඉලෙක්ට්‍රෝන ඔක්කොම 8ක් තියෙන්න ඕන කියන එකයි. එහෙනම් ඔයාලට පේනවා මුලින්ම දැන් ෆ්ලෝරින්ටනේ දාන්න ඕනේ විද්‍යුත් ඍණතාවය වැඩිම කට්ටිය නිසා මේ ඉලෙක්ට්‍රෝන දාන්න පටන් ගන්න ඕනේ. එතකොට පුතේ දැනට මෙයාගේ ඉලෙක්ට්‍රෝන දෙකක් දාලා තියෙන නිසා එයාට තව දාන්න පුළුවන් කීයද පුතේ? 1යි 2යි 3යි 4යි 5යි 6යි. ඒකට හේතුව මෙතන තව එකක් තියෙනවා. එතකොට ඔක්කොම 8ක් වෙන නිසා. එතකොට අෂ්ටකය කියන්නේ ඕකයි. හරි. එහෙනම් මෙතනට අපි කීයක් දැම්මද දැන්? 1 2 3 4 5 6. 28න් 6ක් දාලා ඉවරයි. හරි. 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි. ඔන්න ඉලෙක්ට්‍රෝන්ස් 12ක් දාලා ඉවරයි. දැන් මොකද කරන්නේ පුතේ? දැන් කරන්නේ ඉතුරු ටික ෆ්ලෝරින්ට දාලා ඉවරයි. ඊට පස්සේ ආයින්නේ ඔක්සිජන්ලානේ. තුන් දෙනාම ඔක්සිජන්ලා. ඒ තුන් දෙනාට දාන්නයි යන්නේ. ඉතුරු ටික එහෙනම් 12යි 28 වෙනකන් දාන්න ඕන. හරි. 12යි 13 14 15 16 17 18 අෂ්ටකය සම්පූර්ණයි. 19 20 21 22 23 24 අෂ්ටකය සම්පූර්ණයි. හරි. 24යිනේ. ඊට පස්සේ පුතේ 25 26 27 28 පර්යන්ත පරමාණු ඔක්කොන්ටම දාපු ගමන් මේ ඔක්කොන්ටම දැම්මට පස්සේ මොකද පුතේ වෙන්නේ? ඉලෙක්ට්‍රෝන 28ම ඉවර වුණා. දැන් මෙයාගේ අෂ්ටකය සම්පූර්ණ වෙන්නේ 1 2 3 4 5 6 7 8. දැන් හිතන්නකෝ 30ක් තිබ්බා කියලා. තව ඉලෙක්ට්‍රෝන දෙකක් දාන්න තිබ්බා කියලා. දැන් මේගොල්ලන්ට දාන්න බෑ අෂ්ටකය සම්පූර්ණ. ඊට පස්සේ කාටද දාන්න පුළුවන් පුතේ? සල්ෆර්ට තමයි දාන්න වෙන්නේ. හැබැයි මෙතන වෙලාවට අපේ ඉලෙක්ට්‍රෝන්ස් ගාන මොනවා වුණාද පුතේ? ඉවර වුණා 28න්. හරි. ඊට පස්සේ දැන් දාන්න ඕන පුතේ මේගොල්ලන්ගේ ආරෝපණය. ආරෝපණය කොහොමද පුතේ ගන්නෙ? පුතේ ආරෝපණය ගන්න මෙහෙමයි.
හරි දැන් ඊළඟ පියවර ආරෝපණය ගන්න එක. ආරෝපණය කියලා කියන්නේ පුතේ මේගොල්ලන්ගේ ඇත්තටම සංයුතිතා කවචයේ ඉලෙක්ට්‍රෝන කීයක් තිබුණාද? සාමාන්‍ය සංයුතිතා කවචයේ ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? මෙයාට විතරක් අයිති අය දැන් කී දෙනෙක් ඉන්නවද කියන එක සංසන්දනය කරනවා. බලමුකෝ. ෆ්ලෝරින්ට විතරක් අයිති ඉලෙක්ට්‍රෝන කවුද? 1 2 3 4 5 6යි මේ බන්ධනෙන් එකයිනේ ෆ්ලෝරින්ට ඇත්තටම අයිති. එතකොට එතන 1යි 7යි. එතකොට 1 2 3 4 5 6 7. මෙයා ඉන්නෙත් 7 වෙනි කාණේ සංයුතිතාවත් 7යි තියෙනෙත් ඉලෙක්ට්‍රෝන 7යි ප්‍රශ්නයක් නැහැ. මෙයාගේ බලන්න පුතේ ඔක්සිජන් ඉන්නේ 6 වෙනි කාණ්ඩේ 1 2 3 4 5 6. මේ බන්ධන දෙකෙන් එකයි මෙයාට අයිති මෙයාගෙන් එකයි මෙයාගෙන් එකයි අයිති. එතකොට 1 2 3 4 5 6. 6 වෙනි කාණ්ඩේ ඉන්නේ වටේ එයාගේ ඉලෙක්ට්‍රෝනත් 6යි අවුලක් නැහැ. මෙයාගෙත් එහෙමයි මේ ෆ්ලෝරින් වගේමයි මෙයාගෙත් ගානට 7ක්ම ඉන්නවා. හැබැයි මේ ඔක්සිජන්ගේ බලන්න පුතේ ඉන්නේ 6 වෙනි කාණ්ඩේ එන වටේ ඉලෙක්ට්‍රෝන එයාගේ 6යි ඔරිජිනල් හිටියේ. දැන් කීයක් ඉන්නවද? 1 2 3 4 5 6 7. එකක් වැඩි නම් පුතේ ඉලෙක්ට්‍රෝනයක් වැඩි කියන්නේ ඍණාරෝපණයක් වැඩි. එහෙනම් මේ ඔක්සිජන්ට මොකද පුතේ දාන්නේ? ඍණ ආරෝපණයක් දානවා. පැහැදිලිනේ? ඍණ ආරෝපණයක් දානවා. ඊට පස්සේ පුතේ මෙයාට ඍණ. එතකොට මේ ඔක්සිජන් බලන්න එයාටත් ඍණ එකක් එනව නේද? 1 2 3 4 5 6 7යි. 6ක් තියෙන ඍණාට ඉලෙක්ට්‍රෝන 7ක් තියෙනවා කියන්නේ එකක් වැඩි එහෙනම් ඍණ ආරෝපණයක් එනවා. ඊට පස්සේ මේ ඔක්කොංගෙන් බැලුවා දැන් සල්ෆර් ඉන්නේ බලන්න. සල්ෆර් 6 වෙනි කාණ්ඩේ එයාට විතරක් අයිති ඉලෙක්ට්‍රෝන්ස් කීයද? 1යි 2යි 3යි 4යි. 6ක් ඕනේ. 4යි තියෙන්නේ 2ක් මදි. ඉලෙක්ට්‍රෝන්ස් 2ක් මදි කියන්නේ පුතේ ඍණ 2ක් මදි කියන්නේ වැඩිපුර මෙයාගේ ධන 2ක ආරෝපණයක් තියෙනවා කියන එක. මෙන්න මේ විදිහට ඊට පස්සේ එනවා අවස්ථාවක්. ඊට පස්සේ පුතේ අපි මොකද කරන්න ඕනේ? මෙන්න මේගොල්ලන්ගේ ආරෝපණ තුලිත කරගන්න ඕන. ආරෝපණ තුලිත කරන්න ඕන. මයි පුතේ ආරෝපණ තුලිත කරද්දි මෙහෙම සිද්ධියක් තියෙනවා. ආරෝපණ තුලිත කරද්දි අපි ප්‍රමුඛත්වය දෙන්නේ ආරෝපණ තුලිත කිරීමට නෙමෙයි පුතේ අෂ්ටකය සම්පූර්ණද කියලා බලන්න ඕන. අෂ්ටකය සම්පූර්ණද කියලා බලන්න ඕන. ඔක්කොමගෙම අෂ්ටක සම්පූර්ණයි නම් පුතේ ආරෝපණ තුලිත නැති වුණත් අපි ඒ විදිහටම තියෙනවා. හරිද? හැබැයි දැන් මෙතන ආරෝපණයක් තියෙනවා. හැබැයි අෂ්ටකත් ඔක්කොම සම්පූර්ණයි. පුතේ ඔයගොල්ලෝ චූටි කාලෙත් මේ කතාව කියලා තියෙනවා ඕලෙවල් කාලේ. හැබැයි මම ආයෙ ඔයගලන්ට එක කියලා දෙන්න. පුතේ ෆොස්ෆරස්, සල්ෆර්, ක්ලෝරින් හරි මේ වගේ කට්ටිය තව බ්‍රෝමීන්, අයඩීන්, ක්සෙනෝන් මෙන්න මේ වගේ කට්ටිය අෂ්ටකයට වඩා ඉලෙක්ට්‍රෝන තියාගන්න පුළුවන් කට්ටිය. දැන් ටිකකට කලින් ඕගොල්ලන්ට කිව්වා අෂ්ටකයට වඩා අඩුවෙන් ඉලෙක්ට්‍රෝන තියාගන්න කට්ටියකුත් ඉන්නවා. කවුද පුතේ? බෙරලියම්, බෝරෝන්, ඇලුමිනියම්. මේ තුන් දෙනාට පුළුවන් අෂ්ටක නීතියට වඩා ඉලෙක්ට්‍රෝන අඩුවෙන් තියාගෙන ස්ථායී වෙන්න. මේ කට්ටියට පුළුවන් පුතේ අෂ්ටකයට වඩා ඉලෙක්ට්‍රෝන වැඩියෙන් තියාගෙන උනත් ඉන්න. එහෙනම් මේ දෙක ලියා ගන්න. හරි ඉලෙක්ට්‍රෝන ඌණ සංයෝග මේගොල්ලන්ට පුළුවන් මේගොල්ලෝ ඉලෙක්ට්‍රෝන ඌණ සංයෝග මේගොල්ලන්ට මොකද්ද පුතේ පුළුවන් අෂ්ටකයට වඩා ඉලෙක්ට්‍රෝන තියාගෙන ස්ථායීව ඉන්න පුළුවන්. අටකට වඩා තියාගන්න පුළුවන් මේ කට්ටියට. මේක ලියා ගන්න. මේකට හේතුව ඇහුවොත් මොකද්ද පුතේ? ඔයගොල්ලෝ හොඳට බලන්න මේගොල්ලෝ ඉන්නේ තුන්වෙනි ආවර්තයේ අවසානයේට මේගොල්ලන්ට D උපශක්ති මට්ටම් වලට D කාක්ෂික වලට ඉලෙක්ට්‍රෝන පුරව ගන්න පුළුවන්. ඒ නිසා තමයි පුතේ ඉලෙක්ට්‍රෝන 8කටත් වඩා මේගොල්ලන්ට තියාගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් හේතුව ඇහුවොත් මේගොල්ලන්ගේ මොකද්ද පුතේ ඉලෙක්ට්‍රෝන 8කට වඩා තියාගන්න පුළුවන් හේතුව? මේගොල්ලන්ට D කාක්ෂික වලටත් ඉලෙක්ට්‍රෝන පුරවා ගැනීමට හැකියාව තියෙන නිසායි හේතුව. පැහැදිලිනේ? හොඳයි. මේ අවශ්‍ය කරුණු වීඩියෝ එක පෝස්ට් කරලා ලියා ගන්න ඕන. හරි? හොඳයි. දැන් එන්න පුතේ එහෙනම් මේ සල්ෆත් මේ සෙට් එකටම අයිති කෙනෙක් නේද පුතේ? එහෙනම් මෙයාට පුළුවන් අෂ්ටකයට වඩා ඉලෙක්ට්‍රෝන තියාගන්න. අෂ්ටකයට වඩා ඉලෙක්ට්‍රෝන කොහොමද පුතේ තියාගන්නේ? එයාට පුළුවන් ආරෝපණ ටික තුලනය කරන්න. කොහොමද කරන්නේ? දැන් මේ ඍණ කියන්නේ මෙයාට ඉලෙක්ට්‍රෝන වැඩිනේ. එහෙනම් වැඩි අය මෙයාට ඉලෙක්ට්‍රෝන අඩුයිනේ. අඩු කෙනාට ඉලෙක්ට්‍රෝන දෙනවා. ඒක අපි කරන්නේ පුතේ ආරෝපණ තුලනය කරන්නේ එකසර යුගල් බන්ධන යුගල් බවට පරිවර්තනය කිරීමෙන්. කොහොමද? එකසර යුගල් බන්ධන යුගල් බවට පරිවර්තනය කිරීමෙන්. දැන් අපි ඒක කරමු. මේ බලන්නකො පුතේ. මෙන්න මේ ඉලෙක්ට්‍රෝන වැඩි කෙනා ඉලෙක්ට්‍රෝන යුගලම මේ පැත්තට ලබා දෙනවා. එතකොට මොකද වෙන්නේ බලන්නකො පුතේ? මම මෙහෙම ලියා ගන්නවා සල්ෆර්. මේගොල්ලන්ට මුකුත් උනේ නැහැනේ. මේගොල්ලන්ට මුකුත් උනේ නැහැ. මේගොල්ලන්ට මුකුත් උනේ නැහැ. මෙයානි දැන් දුන්නේ දැන් චේන්ජ් එක වෙන්න ඕනේ මේ දෙන්නගේ. මේගොල්ලන්ට මුකුත් උන්නේ නැහැ. හරි අපරාධ වෙලා නැති කරන්න එපා. ඒගොල්ලෝ ගැන බලන්න ගිහිල්ලා. මේ බලන්නකෝ මෙතන එක බන්ධනයක් තිබුණා. මේ ඉලෙක්ට්‍රෝන දෙකම දුන්නාම තව බන්ධනයක් හැදෙනවා. එතකොට මේ ඔක්සිජන් ඉන්නවා මෙතන.
එතකොට තව ඉලෙක්ට්‍රෝන යුගල් 1 2 3යි ඉලෙක්ට්‍රෝන 4යි ඉලෙක්ට්‍රෝන යුගල් 2යි. දැන් බලන්නකො මෙයාගේ ආරෝපණය 1 2 3යි 4යි 5යි 6යි. ඉලෙක්ට්‍රෝන 6ක් තියෙන්න ඕන 6ම තමයි තියෙන්නේ පුතේ. කලින් 7ක් තිබුණ නිසා ඍණ දැම්මා. දැන් තියෙන්නේ 6යි මෙයාට විතරක් අයිති වුවා මේ 1 2 3 4 5 6 මෙයාට විතරක් අයිති වුවා. අෂ්ටකේ නෙමෙයි. මෙයාට විතරක් අයිති වුවා. හරියටම 6යි තියෙන්නේ පුතේ. එහෙනම් ආරෝපණයක් නැහැ. හැබැයි මේ සල්ෆර් බලන්න පුතේ. තාම පොඩි අවුලක් තියෙනවා. මොකද්ද? මෙයාගේ 6ක් තියෙන්න ඕන. තියෙන්නේ 1යි 2යි 3යි 4යි 5යි. හැබැයි ධන දෙකක ආරෝපණයක් නෙමෙයි දැන් තියෙන්නේ. කීයකද පුතේ? ධන එකක ආරෝපණයක්. දැන් පුතේ බලන්නකෝ. ඊට පස්සේ මෙයාගේ ධන එකක් තියෙනවා මෙයාගේ ඍණ එකක් තියෙනවා. මෙයා බලන්නකෝ සල්ෆර්ට දැන් අෂ්ටකයට වඩා ඉලෙක්ට්‍රෝන තියෙනවා මේ 1 2 3 4 5 6 7 9 10. දැන් මම කියවනේ ප්‍රශ්නයක් නෑ කියලා. එයාට අෂ්ටකයට වඩා තියාගන්න පුළුවන් කියලා. හරි. එහෙනම් එයාට තව තියාගන්න පුළුවන්. ඒ කියන්නේ මේ ආරෝපණයත් එයාට තුලිත කරන්න පුළුවන්. කොහොමද පුතේ? මෙයා මේ ඉලෙක්ට්‍රෝන්ස් දෙක මේ පැත්තට දෙනවා. දුන්නාම මොකද පුතේ වෙන්නේ? මේ බලන්නකෝ. ඔක්සිජන් මෙයා එක බන්ධනයක් තිබුණා. මේ දෙකත් ආවම තව බන්ධනයක් එනවා. ඊට පස්සේ මේ යුගල් මෙහෙමම දානවා. සල්ෆර් උඩට දැන් මේක තියෙනවා. දැන් මේක අපි හදාගෙන ඉවරයි. මෙවට මුකුත් උනේ නැහැ. ඒගොල්ලන්ගේ අපි චේන්ජස් වෙනස්කම් කළේ නැහැ. ඒ වයි නිසා එහෙමම තියෙනවා. 1 2 3 4 5 6 ඔන්න ඔය විදිහට එනවා. දැන් බලන්න ආරෝපණ මෙයාට එනවද කියලා? 1 2 3 4 5 6. 6යි තියෙන්න ඕන 6ක් තියෙනවා. ඇත්තනේ ඍණ තිබිලා එක ඉලෙක්ට්‍රෝනයක් වැඩිපුර තිබිලා මේ පැත්තට දුන්නා. එතකොට ඍණ ගතිය නැතුව යනවා. මෙයාගේ එකක් මදි වෙලා තිබුණා. එයාට ඉලෙක්ට්‍රෝනයක් ආපුවාම එයාගේ ධන ගතියක් නැති වෙලා. ඇයි? 6ක් නේ තියෙන්න ඕන. මෙයාට විතරක් අයිතිව බලන්න 1 2 3යි 4යි 5යි 6යි. එහෙනම් පුතේ කතන්දරේ ඉවරයි. ආරෝපණය ඔන්න අවසානයේදී එන්න ඕන ලුයිස් ව්‍යුහය මෙන්න මේකයි. ලියා ගන්න පුතේ පැහැදිලි කරලා කියලා දුන්නා. මේක කියන්න පුළුවන් උපරිම පැහැදිලි කිරීම තමයි මේ දුන්නේ. පැහැදිලිව ලියා ගන්න විවරණත් සමග. හොඳයි පුතේ අපිට ඊට පස්සේ කරන්න තියෙන්නේ රෝමන් අංක 2. හරි. එහෙනම් පුතේ මේ ප්‍රශ්නේ අහන්නේ මෙන්න මේ ව්‍යුහය දීලා. ඔක්කොංගම ව්‍යුහය දීලා. හරි. මේගොල්ලන්ගේ දීලා තියෙන්නේ දීලා එයාට සංප්‍රයුක්ත ව්‍යුහ දෙකක් ඇඳලා එයාගේ ස්ථායීතාව අස්ථායීතාව පොඩ්ඩක් ගලපලා දෙන්න කියලායි කියන්නේ. හරි ලේසි පුතේ සංප්‍රයුක්ත ව්‍යුහ අඳින එක. සංප්‍රයුක්ත ව්‍යුහ වල සරලවම කරන්න තියෙන්නේ පුතේ. දැන් මේ ද්විත්ව බන්ධනයක් තියෙනවානේ මේ ද්විත්ව බන්ධනය එක එක තැන් වලට දාන්න ඕන. ඒක මේ ඔහේ ආවට ගියාට මෙතෙන්ට දාන්න ඔතෙන්ට දාන්න එහෙම කරන්නේ නැහැ. පිළිවෙලක් තියෙනවා පුතේ කරන්න. කොහොමද කරන්නේ? මෙතන අපි කරන්නේ පුතේ බන්ධන යුගල් එක සැර යුගල් කරන ගමන් එක සැර යුගල් බන්ධන යුගල් බවට පත් කරනවා. මම ඒක කියලා දෙන්නම් මෙහෙම. මේකනේ ඇඳලා තියෙන්නේ එකක්. හරි. ඔන්න බලන්න පුතේ කරන එක විදිය. මෙන්න මෙයා. ඔයගලන්ට පේනවා පුතේ මෙන්න මෙතන තියෙනවා. හැබැයි අෂ්ටක නීතිය පිටපයින්නත් බෑ පුතේ. හරි මේකෙදි හොඳට බලා ගන්න. මෙන්න මෙතන ඉන්නවා ඔක්සිජන්. එතකොට මෙතන ඉන්න ඔක්සිජන්, මෙතන ඉන්නවා නයිට්‍රජන්, මෙතන ඉන්නවා නයිට්‍රජන්. එතකොට අපි දැන් කරන්න යන්නේ පුතේ මේ එක සැර මේ ද්විත්ව බන්ධනේ මෙතනට ගන්න එක. ඒක කරන්නේ පිළිවෙලකට. හොඳට බලා ගන්න පුතේ කරන විදිය. පුතේ මෙන්න මේ නයිට්‍රජන්ගේ මේ ඉලෙක්ට්‍රෝන දෙක අපි ලබා දෙනවා මෙන්න මෙයාට. මෙන්න මෙයාට ලබා දෙනවා. එතකොට මොකද වෙන්නේ? මේ නයිට්‍රජන්ට ඉලෙක්ට්‍රෝන දෙකක් නැති වෙනවා. එතකොට මේ නයිට්‍රජන්ට කවුරු හරි ඉලෙක්ට්‍රෝන දෙකක් දෙන්න ඕන. කවුද දෙන්නේ? එයාටම ළඟින් බැඳුණු මෙයා එක පැත්තකට දෙනවා නම් එයාගේ ළඟින් සපෝට් එකට ඉන්න අනිත් අණුව තමයි පුතේ එයාට ඉලෙක්ට්‍රෝන දෙක ලබා දෙන්නේ. දැන් බලන්නකො මොකද වෙන්නේ කියලා. මේ හොඳට පිළිවෙලට දැනගන්න. බන්ධන යුගල් එක සැර යුගල් වේ එක සැර යුගල් බන්ධන යුගල් වේ. එතකොට කොහොමද පුතේ එන්න ඕන ව්‍යුහය බලන්නකො. හයිඩ්‍රජන් ඔක්සිජන් දැන් මෙතන ද්විත්ව බන්ධන. මෙයා ආවනේ. මේකට මුකුත් උනේ නැහැ. නයිට්‍රජන් මෙහෙම යනවා. ඊට පස්සේ මේක දැන් පුතේ තනි බන්ධනයක් වෙලා මේක කැඩිලා මේ පැත්තට ගිහිල්ලා. එතකොට එක සැර යුගල් එකක් තිබ්බ කෙනාට මෙතනිනුත් වෙනවා එක සැර යුගල් තව එකක්. මෙන්න මේ විදිහටයි එන්නේ. මේගොල්ලන්ගේ මුත් වෙනස්කම් උනේ නැහැනේ. මේ විදිහටයි එන්නේ. මේ විදිහට අවහම තියෙන වෙනස තමයි පුතේ මේගොල්ලන්ට ආරෝපණය එන එක. බලන්නකෝ ආරෝපණ. ඔක්සිජන් බලන්නකෝ පුතේ 6ක් තියෙන්න ඕන. 1 2 3 4 5යි දැන් තියෙන්නේ. ඒකට ආරෝපණය කීයදමයි පුතේ? ධන ආරෝපණයක් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ මෙයාගේ බලන්න පුතේ මෙයාට කිසි අවුලක් නැහැ. ඇයි? මෙයාගේ ඉලෙක්ට්‍රෝන ගියාට සාමාන්‍ය ඉලෙක්ට්‍රෝන ගියොත් ධන ලෙස ආරෝපණය වෙන්න එපා. හැබැයි ගියාට ආය කෙනෙක් දුන්නානේ. ඒකට ගියා ආවා. චේන්ජ් එකක් උනේ නැහැ. වෙනසක් උනේ නැහැ වගේ. හැබැයි මෙයාට මොකද උනේ? අලුතෙන්ම ඉලෙක්ට්‍රෝන දෙකක් ආවා. එතකොට මොකද වෙන්නේ බලන්නකෝ. 1 2 3 4 5 6යි. 5ක් ඉන්න ඕන කෙනා පස්වෙනි කාණ්ඩේ ඉන්නේ 5ක් ඉන්න ඕන. හැබැයි 6ක් තියෙනවා. එහෙනම් ඉලෙක්ට්‍රෝන එක වැඩි. එතකොට ආරෝපණය පුතේ ඍණ. මේගොල්ලන්ගේ බලන්න යන්න ඕනේ නැහැ. මුකුත් චේන්ජ් එකක් වෙනසක් කළේ නැහැනේ. ඒ නිසා ওই විදිහම තමයි. එහෙනම් මේ එක සංප්‍රයුක්ත ව්‍යුහයක්.
මේ තියෙන්නේ එක සංප්‍රයුක්ත ව්‍යුහයක්. පැහැදිලි නේද පුතේ මේක? හරි. මේ තියෙන්නේ එක සංප්‍රයුක්ත ව්‍යුහයක්. සංප්‍රයුක්ත ව්‍යුහ දෙකක් අඳින්න කියනවනේ. අපි ඊළඟ එකත් අඳිමු. හොඳයි. පුතේ අපිට දැන් තව චේන්ජ් එකක් කරන්න පුළුවන් මේකට. මොකද්ද තව චේන්ජ් එකක් අපිට කරන්න පුළුවන් වෙලා තියෙන්නේ? අපිට දැන් මේ ditth බන්ධනේ මෙතෙන්ටනේ ගත්තේ. අපි මෙහෙට අරගෙන යනවා. අපි මෙහෙට අරගෙන යනවා. ඒක කොහොමද කරන්නේ? ඒක කරන්න නම් පුතේ මොකද කරන්න ඕන? මෙන්න මේ බන්ධන යුගල මෙයාට දීලා ඊට පස්සේ මෙයාට ඉලෙක්ට්‍රෝන මදි වෙනවනේ. ඒ වෙනුවට මෙයාව මෙහෙට දාපහු දෙමු. අපි මේ වැඩේ කරලා බලමු පුතේ. මම පාට දෙකකින් කරන්නේ ඔයගලන්ට පැහැදිලි වෙන්න. පැහැදිලි වෙන්නයි කරන්නේ. මේ එක ස්ටෙප් එකක් කරලා ඉවරයි නිල් පෑනේ. දැන් මේ රතු පෑනෙන් ඊළඟ ස්ටෙප් එකයි කරන්නේ. හොඳට බලා ගන්න පුතේ. දැන් මේක මේ විදිහටම තිබ්බා කියලා හිතන්න. මේ විදිහට නෙමෙයි. මේ විදිහටම තිබ්බා කියලා හිතන්න. දැන් මේකටයි ආයෙ චේන්ජ් එක කරන්න යන්නේ. මේ බන්ධන යුගල එක සැර යුගලක් කරන්න පුළුවන් මෙයාට ඉලෙක්ට්‍රෝන දෙක දීලා. එතකොට මේ නයිට්‍රජන්ට දැන් ඉලෙක්ට්‍රෝන දෙක ලොස්ට් වෙන්නේ මේ. එතකොට මේ ළඟ ඉන්න උදව් කරන කෙනෙක්ට පුළුවන් වෙන්න ඕන පුතේ එයාට ඉලෙක්ට්‍රෝන දෙකක් ලබා දෙන්න. ඒ කියන්නේ එයාට මොනවද තියෙන්න ඕනද පුතේ? එක සැර යුගල් තියෙන්න ඕන. ඔය තියෙන්නේ ඕන්න දුන්නා. හරි. එතකොට පුතේ යාගේ කොහොමද හැදෙන්නේ? දැන් මේ නිල් පාට ගැන දැන් හිතන්න එපා. රතු පාට එකයි කළු පාට එක ගැන විතරක් හිතන්න. බලමු. මේගොල්ලන්ට චේන්ජ් එකක් උනේ නැහැ, වෙනසක් උනේ නැහැ. ඒගොල්ලෝ එහෙම විදිහටම ඉන්නවා. රතු පාට එක ගැන විතරක් හිතන්න. නයිට්‍රජන්. එක සැර යුගලක් තිබුණා. මේ දෙකත් ආවහම පුතේ තව එක සැර යුගලක් මෙතෙන්ට ආවා. ඊට පස්සේ මෙතන ද්විත්ව බන්ධනය දැන් තනි බන්ධනයක් වෙනවා. නිල් පාට ගැන හිතන්න එපා. ආයෙ කියනවා ඈ. හරි. මෙතන නයිට්‍රජන් තිබුණා එක සැර යුගලක් තිබුණා. එතකොට පුතේ තනි බන්ධනයක් තිබුණා දැන් මෙයත් ආවම බන්ධන දෙකක් වෙනවා. ඔන්න නයිට්‍රජන් එක සැර යුගල් දෙක දැන් මෙයාගේ නෑ. ඔන්න හයිඩ්‍රජන් මෙන්න හයිඩ්‍රජන්. දැන් දාමු ආරෝපණ. දැන් බලන්න පුතේ කොහොමද ආරෝපණ එන්නේ කියලා. මේගොල්ලන්ගේ මොකද චේන්ජ් උන්නේ නැහනේ මේ වෙනස් වුණු කට්ටියට තමයි ආරෝපණ එන්න ඕන. මෙයාගේ ඉලෙක්ට්‍රෝන ගියා ආවා ඒ නිසා මෙයාගේ ආරෝපණ වෙනසක් වෙන්නේ නැහැ. මේ දෙන්නගෙන දැන් වෙනස්කම් දෙක උනේ බලන්න. 1 2 3 4 5 6. පහක් තියෙන ඕන කෙනාගේ 6ක් තියෙනවා. එහෙනම් මොකද පුතේ ආරෝපණය ඍණ. මෙයාගේ 1 2 3 4. 4යිනේ. පුතේ පහක් තියෙන ඕන 4යි තියෙන. එහෙනම් එකක් මැද එතකොට මෙයාට එනවා ධන. එතකොට පුතේ මේ විදිහට සංප්‍රයුක්ත ව්‍යුහ අපිට දෙකක් එනවා. ඔන්න සංප්‍රයුක්ත ව්‍යුහ දෙකක් අඳින්න කිව්වා අපි දෙකක් ඇඳලා පෙන්නුවා. මොකද කලේ මෙතන තිබ්බ දුත්ත බන්ධනේ මෙතෙන්ට දාලා පෙන්නුවා මේ විදිහට එහා පැත්තට දාලා පෙන්නුවා මේ විදිහට දෙවිදිහකට හදලා දුන්නා. ඇත්තටම පුතේ එච්චරයි අපිට කරන්න පුළුවන් මේ තියෙන විදිහට. හොඳයි. එහෙනම් දෙකක් ඇඳලා දැන් ස්ථායි බව අස්ථායි බව ගැන කියන්නයි අපිට තියෙන්නේ. ස්ථායි අස්ථායි බව ගැන කතා කරනකොට පුතේ දැන් බලන්නකෝ. මෙයා අස්ථායිනේ කිසි ප්‍රශ්නයක් නැහැ නේ යාගේ. අෂ්ටක නීතියටත් එකඟයි. එතකොට එයාගේ ආරෝපණත් නැහැ. දැන් මේ දෙන්නගේ ස්ථායි අස්ථායි කවුද කියලා අපි බලමු පුතේ. මුලින්ම මෙයාට එන්නකෝ. මේ බලන්නකෝ ඔක්සිජන්ට ධන ආරෝපණයක් ඇවිල්ලා. පුතේ මෙයා අස්ථායි. ඇයි මම මේ අස්ථායි කියලා ලියන්නේ? නිකන් හිතෙන හින්දාද? නෑ. හේතුවක් තියෙනවා පුතේ මෙයා අස්ථායි කියලා ලියන්න. මේකට හේතුව පුතේ වඩා විද්‍යුත් ඍණ පරමාණුවක් FONCl ෆෝන්කල් මම මුලින්ම කිව්වේ. බලන්නකෝ මේකටත් ඒක බලපානවා. වඩා විද්‍යුත් ඍණ පරමාණු වලට ෆ්ලෝරින් ඔක්සිජන්ලා වගේ අයට පුතේ මොන ආරෝපණ තියෙන එක සාධාරණ නැද්ද? ධන ආරෝපණ තියෙන එක පුතේ ගැලපෙන්නේ නැහැ. ඒ නිසා ෆ්ලෝරින් ඔක්සිජන් වැනි සංයෝග වලට ඕන ලියා ගන්න ෆ්ලෝරින් ඔක්සිජන් වැනි විද්‍යුත් ඍණතාවයේ වැඩි පරමාණු වල ධන ආරෝපණ පැවතීම අස්ථායි වේ. අන්න ඒ හේතුව නිසා පුතේ මෙයා අස්ථායි කියලා ලියුවා. මම මේ කියන වචන ඔයගොල්ලෝ වීඩියෝ එක පෝස්ට් කරලා ලියා ගන්න පුතේ. හරි? මේ වාක්‍ය ලියා ගන්න ඕන. හරි? හොඳයි. ඒ නිසා මෙයා අස්ථායි වෙලා තියෙනවා. ඊට පස්සේ මෙයා ගන්නකො පුතේ. මෙයාගේ නයිට්‍රජන්ලා දෙන්නෙක් ඉන්නවා. දෙන්නට ධන ඍණ ඇවිල්ලා තියෙනවා. එතකොට පුතේ මේක ප්‍රශ්නයක් නැහැ. අර වඩා විද්‍යුත් ඍණ දෙන්නෙක් නෙමෙයිනේ. ඒ කියන්නේ FO දෙන්න නෙමෙයි ඊට පස්සේ නයිට්‍රජන් ක්ලෝරින්. ඒගොල්ලන්ට ධන ආරෝපණාවට ප්‍රශ්නයක් නැහැ. ක්ලෝරින්ට ධන ආරෝපණාවට ප්‍රශ්නයක් නැහැ. හැබැයි වැඩිම දෙන්න ෆ්ලෝරින් සහ ඔක්සිජන් කියන දෙන්නට තමයි පුතේ ධන ආරෝපණය එන එක වැරදි වෙන්නේ. ඒ නිසා මෙයා අස්ථායි මෙයත් ස්ථායි කියලා අපිට ගන්න පුළුවන්. මෙයා අස්ථායි. හැබැයි තුන්දෙනාව සංසන්දනය කරන්න කිව්වොත් ස්ථායි බව. ඒ කියන්නේ A B C දාලා ස්ථායි බව සංසන්දනය කරන්න කිව්වොත් නම් පුතේ ස්ථායි වැඩිම කෙනා A. ඒ තමයි ස්ථායි බව වැඩිම. ඊට පස්සේ ස්ථායි බව වැඩිම කාගේද පුතේ? ඊට පස්සේ මෙයා C. ස්ථායි බව අඩුම එතකොට කාගේද පුතේ එන්නේ? B ගේ. එතකොට කොයි වෙලාවකවත් තුන්දෙනාගේ ස්ථායි බව සමාන නැහැ. වෙනස්. හැබැයි වඩාත්ම අස්ථායි කෙනා කවුද පුතේ? මෙයා.
මෙයා අස්ථායි කියලා කියන්න බෑ. නමුත් පළවෙනි කෙනාට වඩා අස්ථායි කියලා කියන්න පුළුවන්. උතන ලියන්න තියෙන්නේ ඒ සංප්‍රයුක්ත ව්‍යුහ දෙකක් ඇඳලා ඒකෙන් ස්ථායි කවුද අස්ථායි කවුද. එහෙනම් මේ දෙන්න ඕනේ. ඒ කියන්නේ සාපේක්ෂව බලන්න ඕන. අපි අලුතෙන් හදපු දෙන්න ඕනේ. නිල් පැනෙල් ලියුව කෙනයි රතු පැනෙල් ලියුව කෙනයි. මේ දෙන්න ඕනේ අපි අලුතෙන් හැදුවේ. ඒ දෙන්නගේ ස්ථායි අස්ථායි බව කතා කරනකොට මෙන්න මෙයා තමයි අස්ථායි වෙන්නේ. ඒකට හේතුවක් දැන් මම කිව්වා වඩා විද්‍යුත් ඍණ පරමාණුවක් වන ඔක්සිජන් මත ධන ආරෝපණයක් පැවතීම තමයි හේතුව. හොඳයි පුතේ එහෙනම් පැහැදිලි වෙන්න ඇති කියලා හිතනවා. හොඳයි පුතේ. ඊට පස්සේ දැන් අපිට කතා කරන්න තියෙන්නේ රෝමන් අංක 3. හරි? ඒකෙත් 90 දීලා තියෙනවා. ඒකෙත් 90 දීලා හැබැයි පරමාණු ටික අංකණය කරලා තියෙනවා 1 2 3 4 5 කියලා. මේ විදිහට තමයි 90 තියෙන්නේ. අංකණය කරලා ඒගොල්ලන්ගේ පුතේ ලියන්න තියෙන්නේ. අර සාම්ප්‍රදායික ප්‍රශ්නයක් නේද පුතේ? VSEPR උගල් ගාන ඉලෙක්ට්‍රොනික ජ්‍යාමිතිය හැඩය සහ මොහොම් කරන්නේ. මේක හරියට ලියන්න අපි ඉගෙන ගමු ඕනම එකක් આવොත් කරන්නේ කොහොමද කියලා. කෙටි ක්‍රමයක් එක්කම කියලා දෙන්න. බලන්න පුතේ. පුතේ O1 කියන්නේ මෙන්න මෙයා. එයාගේ VSEPR යුගල්. දැන් මොනවද VSEPR යුගල් කියලා මුලින්ම දාගෙන ඉන්න පුතේ. VSEPR යුගල් කියන්නේ පුතේ සිග්මා බන්ධන ගානයි පයි බන්ධන ගානයි. සිග්මා බන්ධන ගානයි එකසර යුගල් ගානයි. හරි සිග්මා සහ එකසර. පයි බන්ධන ගණන් ගන්නෙ නැහැ. ඒ කියන්නේ VSEPR යුගල් විදිහට සිග්මා බන්ධන සහ එකසර විතරයි ගන්න පුතේ. පයි බන්ධන ගණන් ගන්නෙ නැහැ. හරි පයි බන්ධන ගණන් ගන්න නැහැ නා මේ දෙන්න විතරයි වැදගත් වෙන්නේ. VSEPR valence shell electron pair repulsion theory කියන එක තමයි VSEPR theory කියන්නේ. ඒ ඉලෙක්ට්‍රෝන යුගල්. හරි සංයුක්ත කවච ඉලෙක්ට්‍රෝන යුගල් විකර්ෂණ යුගල් කියන එක තමයි මේ VSEPR කියලා කෙටියෙන් තියෙන්නේ. හරි. එතකොට ඒ theory කැලලක් හරි O1 ගේ කියන්නේ මෙන්න මෙයාගේ කොච්චර සිග්මා ධන එකසර ඉලෙක්ට්‍රෝන තියෙනවද යුගල් ගැන. යුගල් නා ඉලෙක්ට්‍රෝන නෙමෙයි යුගල්. බලමු පුතේ. ඔයගලන්ට පේනවා පුතේ මෙතන එකසර යුගල් දෙකයි. එතකොට 1යි 2යි. මේ මොනවද පුතේ? තනි බන්ධනයක් නම් හොඳට අහගන්න මේක. මොකක් හරි පරමාණු දෙකක් අතර තනි බන්ධනයක් තියෙනවා නම් ඒක අනිවාර්යයෙන්ම සිග්මා බන්ධනයක්. හැබැයි මොකක් හරි පරමාණු දෙකක් අතර පුතේ ඩබල් බොන්ඩ් එකක් ද්විත්ව බන්ධනයක් තියෙනවා නම් ඒකෙන් මුලින්ම හැදෙන්නේ සිග්මා බන්ධනය. දෙවෙනියට හැදෙන්නේ පුතේ මොන බන්ධනයද පුතේ? පයි බන්ධනය. එහෙනම් ට්‍රිපල් බොන්ඩ් එකක් තියෙනවා නම් ත්‍රිත්ව බන්ධනයක් තියෙනවනේ. ඒකෙත් හැදෙන මොකක් හරි පළවෙනි එක මොකද්ද? සිග්මා. එතකොට අනිත් දෙකම පුතේ මොන බන්ධන දෙකක්ද? පයි බන්ධන දෙකක්. ওই විදිහට තමයි අපි දැනගෙන ඉන්න ඕනේ. හරි. ඊට පස්සේ එහෙනම් දැන් මෙයාගෙන එතකොට බලමු පුතේ මේ සිග්මා බන්ධන දෙකයි. 1යි 2යි එකසර 2යි 3යි 4යි. එතකොට පුතේ ඔක්කොම VSEPR යුගල් කීයක් තියෙනවද තමයි පුතේ? 4ක් තියෙනවා. හරිනේ. ඊට පස්සේ එයාගෙම ගමුකෝ අපි එයාව ඉවර කරලා ඉමු. හරි? එයාව ඉවර කරගමු. එයාගේ ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය. පුතේ ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය. මෙතන එකසර VSEPR යුගල් 1යි 2යි 3යි 4ක් තියෙනවා. පුතේ 4 දෙනෙක් උපරිම ඈත් වුණොත් කොහොමද? මං කියලා දුන්නා කොහොමද පුතේ? 1යි 2යි ඔයගොල්ලන්ගේ පැත්තට 1යි මගේ පැත්තට 1යි 4 දෙනයි. මොකද පුතේ හැඩේ චතුස්තලීයයි. හරි? චතුස්තලීයයි. ඊට පස්සේ පුතේ හැඩය ගැන අහනවා. හොඳට බලන්නකෝ. දැන් චතුස්තලී හැඩය පුතේ අපි මෙහෙමනේ අඳින්නේ. 1යි 2යි හරි? ඊට පස්සේ බෝඩ් එකෙන් එළියට එන්න එක්කෙනයි බෝඩ් එකේ ඇතුළට යන්න එක්කෙනයි. ඔහොමනේ 4 දෙනා අඳින්නේ. ඔහොම 4 දෙනෙක් ඉන්නවා. එතකොට ඔය ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය චතුස්තලීයයි. ඊට පස්සේ හැඩය කියන්නේ මොකද්ද පුතේ? ඒකේ පරමාණු බැඳලා ඉන්නේ දෙන්නෙක්ට විතරයි නෙමෙයි. මේ පැත්තේ එක පැත්තෙන් ෆ්ලෝරින් කෙනෙක් ඉන්නවා අනිත් පැත්තෙන් නයිට්‍රජන් කෙනෙක් ඉන්නවා. එතකොට අපි කියමුකෝ මෙහෙම ෆ්ලෝරින් මෙහෙම නයිට්‍රජන් කියලා. එතකොට මේ දෙන්නට මොකද වෙන්නේ පුතේ? ඒ දෙන්න තමයි මේ එකසර යුගල් දෙක. මෙන්න එකසර එක යුගලක් මෙන්න එකසර අනිත් යුගල. මේ එකක් මේ එකක්. එතකොට පුතේ අණුවේ හැඩය කියන්නේ මොකද්ද? මේ අණුවේ හැඩය කියලා ගන්න පුතේ පරමාණු අතර හැඩය. එතකොට පුතේ අණුවේ හැඩය මෙච්චරයි ඉතුරු වෙන්නේ. හරි? එතකොට බලන්නකෝ මේ අතර ඔයගොල්ලන් මං කිව්වා 199 ගානේ කෝණ තියෙනවා කියලා. එතකොට අණුවේ හැඩයට මේ ටික විතරයි නම් එන්නේ. ඉතුරු ටික පුතේ කෝණික වෙනවා. එහෙනම් පුතේ හැඩය මොකද්ද? මේ අතර කෝණික. එහෙනම් මේ සරල රේඛීයව ඇඳලා වැරදි නේද පුතේ? මේක මෙහෙම කෝණිකවයි එන්න ඕනේ. එහෙනම් මම ලියන්න කෝණික කියලා. පැහැදිලි නේද පුතේ? හරි. ඊට පස්සේ මොහොම් කරණය. පුතේ මොහොම් කරණය ගන්න මම කෙටි ක්‍රමය කියලා දෙන්න. පුතේ මොහොම් කරණය ඔයගොල්ලෝ ගන්නකොට ඒත් සලකන්න ඕන මේ VSEPR ගල එහෙම නැත්නම් සිග්මා සහ එකසර විතරයි. අරගෙන මෙන්න මේ විදිහට හුරු වෙන්න පුතේ. හරි? එහෙම යුගල් දෙකක් තියෙනවා නම් හරි 1යි 2යි දෙකක් තියෙනවා නම් පුතේ SP දෙකක් තියෙනවා නම්
SP. S එකයි P එකයි කියලා හිතන්නකො. එහෙම නෙමෙයි මම මේ කෙටි ක්‍රමයේ කියලා දෙන්නේ. තුනක් තියෙනවා නම් SP2. තුනක් තියෙනවා නම් SP2. එතකොට ඔක්කොම කිව්ව පුතේ මෙතන 2යි මෙතන 1යි 3යි. ඒ විදිහට කෙටි ක්‍රමයක් අපි හදාගමු. ඊට පස්සේ පුතේ හතරක් තියෙනවා නම් 1 2 3 4. එතකොට මොකද පුතේ එන්නේ? SP3 කියලා එන්නේ. දැන් මෙතන කීයක් තියෙනවද පුතේ? 1යි 2යි 3යි 4යි. එහෙනම් පුතේ මොකද්ද අපි ලියන්නේ? SP3. මේක ඕන තැනකට හරි පුතේ. හරි? ඕනම තැනකට හරි. හොඳයි. මේක මේ නිකන් මේ ගානට විතරක් තියෙන කෙටි ක්‍රමයක් නෙමෙයි පුතේ. හරි? අපි ඕනම ගානකට මේ විදිහට තමයි දාන්නේ. හොඳයි. ඊට පස්සේ N2 ගමු පුතේ. ඒකේ VSCP අරුගල් බලන්නකෝ. මේ බලන්න 1යි මෙතන එකක් මාක් කරලා තියෙනවා. 2යි. මෙයා ෆයිනේ මෙයාව ගණන් ගන්නෑ. හරි මෙයා ෆයි නිසා ගණන් ගන්නෑ. මෙතන එක සැරේ උගල් එකක් තියෙනවා. සිග්මා 2යි එක සැරේ 1යි. 1යි 2යි 3යි. හරි එහෙනම් අපි මෙයාගේ ලියාගමු. VSCP අරුගල් 1යි 2යි 3යි. තුනක් තියෙනවා නම් මොකද්ද? ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය. පුතේ ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය තුනක් තියෙනවා නම් මොකද්ද පුතේ? තලීය ත්‍රිකෝණාකාරයි නේද පුතේ? තලීය ත්‍රිකෝණාකාර. තලීය ත්‍රිකෝණාකාර. ඊට පස්සේ හැඩය පුතේ බලන්නකෝ. මේ තුනෙන් එකක් එකසර වෙලා මේ එකක් එකසර වුණාම පුතේ ඉතුරු ටිකේ හැඩය මොකද්ද පුතේ? ඒත් එන්නේ කෝණික අංශක 120ක විතර කෝණික හැඩයක් 120ට වඩා පොඩ්ඩක් වැඩි වෙනවා. මොකද මේ එකසර යුගල් දෙක මගින් විකර්ෂණය කරන නිසා මේ ඉලෙක්ට්‍රෝන මෙහෙම තව චුට්ටක් ලං වෙනවා. 120ට වඩා අඩු වෙනවා. හරි. එතකොට පුතේ හැඩය එන්නේ ඒත් කෝණිකයි. හරි. මොහොම් කරන්නේ කොහොමද පුතේ? දැන් අපි ගන්නෙ 1යි 2යි 3යි. එහෙනම් තුනක් තියෙනවා පුතේ SP2. මේ බලන්නකෝ. තුනක් තියෙනවා නම් SP2. හරිනේ. ওই විදිහටයි ගන්නෙ. හරි නේද පුතේ? හොඳයි. දැන් ඔයගොල්ලන්ගේ මේ ස්ක්‍රීන් එකේ පේන පෝස්ට් එක බලන්නකෝ පුතේ. ඔය තියෙන්නේ මම කලින් කිව්ව පෝස්ට් එක. එතකොට ඕකේ පැහැදිලිව ඔයගොල්ලන්ට තියෙනවා පුතේ කොහොමද මේ අනුගන්නේ කියලා. සමහර දරුවෝ කටපාඩම් කරගෙන ඉන්න හැබැයි පුතේ අපේ පන්තිවල නම් පුතේ ඌව කටපාඩම් කරන්නේ නැහැ. තරගෙන් තමයි අපි කියලා දෙන්නේ. ඒ වෙලාවට හිතුවා ඒ වෙලාවට ගත්තා. හරි. හොඳයි. එහෙනම් ආපහු එන්නකෝ පුතේ බෝඩ් එකට. හොඳයි. එහෙනම් මේ විදිහට දැන් මේ ටික සම්පූර්ණ කරලා තියෙනවා. පුතේ මේව ඇත්තටම කටපාඩම් නෙවෙයි පුතේ. අපි අර බේසික් හැඩ ටික විතරයි මතක තියාගන්න. මොනවද? රේඛීය හැඩය, තලීය ත්‍රිකෝණාකාර හැඩය, චතුස්තලීය හැඩය, ත්‍රියානිත ද්විපිරමිඩ හැඩය, අෂ්ටතලීය හැඩය, ඔය හැඩ ටික විතරයි දැනගන්නේ. එච්චරයි මතක තියාගන්න. ඒතකොට අනිත් ඒවා පුතේ ඒ වෙලාවට හදලා ගන්න. ඒතකොට හරි ලේසියි පුතේ වැඩි. බොරුවට මෙහෙම කටපාඩම් කරන්න ඕනේ නැහැ. එක සැර මෙච්චරයි VSCP අරුගල් මෙච්චරයි නම් මේකයි හැඩ. කටපාඩම් කරන්න මේවා පුතේ කවදාකවත් බොරු වැඩ. හරි එහෙම කරන්න එපා. හොඳයි. එහෙනම් අපි ඊළඟ කොටස් වලටත් යමු. බලමු පුතේ කාබන්. මේ බලන්නකෝ. මෙතන සිග්මා 5. මෙතනත් සිග්මා 1යි 5 එකයි. මම දැන් කිව්වනේ කොහොමද ඒක දාන්නේ කියලා. එක බන්ධනයක් තියෙනවා නම් සිග්මා දෙකක් තියෙනවා නම් දෙවෙනි එක්කෙනා 5 වෙනවා. හරි. එතකොට සිග්මා විතරනේ අපි ගණන් ගන්න එක සර නැහැ. එතකොට කීයද පුතේ මෙතන VSCP අරුගල් 2යි තියෙන්නේ. ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය කොහොමද පුතේ ගන්න? ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය 2යි නම් තියෙන්නේ. මොකද්ද පුතේ හැඩය? රේඛීයයිනේ. හරි. එක්කෙනෙක්ට දෙකක් බෙදලා තියෙනවා නම් එයා උපරිමයක් තුනොත් රේඛීයයි. එක සර නැහැනේ පුතේ. හරි. එක සර නැහැ. රේඛීයයි. ඊට පස්සේ පුතේ මෙයාගේ හැඩය ඒත් රේඛීයමනේ පුතේ එන්නේ. ඒත් රේඛීයම තමයි එන්නේ. ඉලෙක්ට්‍රෝන පිහිටන්නේ රේඛීයව ඒ දෙන්නගෙම නයිට්‍රජන්ලා දෙන්නෙකුත් බැඳලා ඉන්න නිසා ඒකත් රේඛීයම වෙනවා. ඊට පස්සේ පුතේ මොහොම් කරණය 1යි 2යි නම් මොකද පුතේ? SP මොහොම් කරණය. හරි. SP මොහොම් කරණය. ඊට පස්සේ අවසාන එක්කිනාට යම් පුතේ N4. N4 ගන්න පුතේ මෙන්න මෙයා. මෙයා කොහොමද පුතේ එන්නේ බලන්න. එයාගේ 1යි 2යි 3යි එහෙනම් VSCP අරුගල් 3යි මේ 5 බන්ධනය ගණන් ගන්නේ නැති නිසා. ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය බලන්න පුතේ 1යි 2යි 3යි තුනක් තියෙනවා නම් මොකද්ද පුතේ එන්නේ? තලීය ත්‍රිකෝණාකාර. හරි. තලීය ත්‍රිකෝණාකාර. ඊට පස්සේ පුතේ හැඩය කොහොමද පුතේ එන්නේ? ඒත් එක සැර යුගල් නැති නිසා මෙයාට ඒත් එන්නේ මොකද්ද පුතේ? තලීය ත්‍රිකෝණාකාරම තමයි හැඩෙත් එන්නේ. ඊට පස්සේ පුතේ අපි බලමු එයාගේ මොහොම් කරණය. මේ බලන්නකෝ 1යි 2යි 3යි තුනක් තියෙනවා නම් මොකද පුතේ මොහොම් කරණය එන්නේ? එයාගේ SP2 මොහොම් කරණය තමයි එන්නේ. SP2 මොහොම් කරණය තමයි එන්නේ. එහෙනම් ඔය විදිහට තමයි පුතේ අපි මේ වගේ දෙයක VSCP අරුගල් ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය හැඩය මොහොම් කරණය යන ටික පැහැදිලිව ලියන්නේ. ඕන ප්‍රශ්නයක් આવොත් මේ කියලා දුන්න තීර ටිකෙන් ඔයගලන්ට පුතේ උත්තරේ ගන්න පුළුවන්. හොඳයි පුතේ. රෝමන් අංක 4 වෙනි ප්‍රශ්නේ ඔයගලන්ට අහලා තියෙන්නේ මෙන්න මේ කට්ටියගෙම
මේ එක එක බන්ධනේ FO, ON, NC, CN, NO, NCl මෙන්න මේ බන්ධන ටිකේ සිග්මා බන්ධන කට්ටිය. මෙන්න මේ සිග්මා බන්ධන ටික. මෙතන සිග්මා මෙතන සිග්මානේ පුතේ මම දැන් එක කියලා දුන්නානේ. ඔන්න ඔය සිග්මා බන්ධන හදන්න දායක වෙලා තියෙන පරමාණුක කාක්ෂික හෝ හොඳට බලන්න මුහුම් කාක්ෂික ටික මොනවද කියලා අහලා තියෙන්නේ. එහෙනම් ඒක හරිම ලේසි ප්‍රශ්නයක් කලිනුත් මම කියලා දුන්න නිසා ඔයගලන්ට ගොඩක් ලේසි වෙයි. දැන් මේ ෆ්ලෝරීන්ගේ මොන මුහුම් කාක්ෂිකයේද පුතේ දායක වෙලා තියෙන්නේ මේ බලන්නකෝ 1 2 3 4නේ. එතකොට පුතේ sp3 මුහුම් කාක්ෂික. sp3 කියන මුහුම් කාක්ෂික තමයි ෆ්ලෝරීන්ගේ. ඔක්සිජන්ගෙන් බලන්නකෝ 1 2 3 4යි. එතකොට මොකද්ද පුතේ? sp3 මුහුම් කාක්ෂික. එහෙනම් මෙයාගෙත් sp3 මෙයාගෙත් sp3. නිකම්ම උත්තරේ එනවා. ඔක්සිජන් බලන්නකෝ පුතේ. එයාගේ sp3 කියලා හොයාගත්තා. මේ සිග්මා බන්ධන ගැනයි කතා කරන්නේ. හරි. මෙයයි නයිට්‍රජන්ගේ බලන්නකෝ 1 2 3යි. එහෙනම් මොකද පුතේ? sp2. ඊට පස්සේ මේ නයිට්‍රජන්ගේ දැන් sp2 කියලා දන්නවනේ අපි. ඊට පස්සේ මේ කාබන්ගේ බලන්නකෝ 1 2 එහෙනම් sp. කාබන්ගේ දැන් sp මුහුම් කරන්නේ කියලා දන්නවා. ඊට පස්සේ අහනවා නයිට්‍රජන්ගේ 1 2 3යි. එහෙනම් මොකද පුතේ? sp2. ලේසි නේද? ඊට පස්සේ මෙයාගේ sp2 නම් ඔක්සිජන්ගේ මොකද්ද කියලා මේ 1 2 3යි 4යි. 1 සර 3යි සිග්මා 1යි 4යි නම් මොකද පුතේ? sp3. නයිට්‍රජන්ගේ අපි දන්නවා එතකොට sp2 කියලා. ක්ලෝරීන්ගේ ඒත් එහෙමනේ 1 2 3යි 4යි. එහෙනම් මොකද පුතේ? sp3 කියලා ලේසියෙන්ම ගන්න පුළුවන්. මේක හැබැයි ගොඩක් දරුවෝ දන්නවා මේ ක්‍රමයම. මම හිතන විදිහට ගොඩක් ගුරුවරු මේ ක්‍රමය කියලා දෙන නිසා මේ කෙටි ක්‍රමය. හරිනේ? එහෙනම් පැහැදිලි මෙන්න මේ ටික ගන්න විදිය. ඊට පස්සේ අහනවා පුතේ මෙන්න මේ ෆයි බන්ධන හැදෙන්න මොනවද දායක උනේ කියලා. ඒ කියන්නේ පුතේ මේ N සහ C අතර මෙන්න මේ N සහ C අතර N C අතර ඇති වුණු ෆයි බන්ධනය කොහොමද ඇති වුනේ කියලා යහන්නේ. පුතේ ෆයි බන්ධන ඇති වෙන්නේ පුතේ මුහුම් කරණය වුණු කාක්ෂික අතිච්ඡාදනය නෙමෙයි පුතේ නොමුහුම් P කාක්ෂික පාර්ශවිකව අතිච්ඡාදනය වෙලා. නොමුහුම් P කාක්ෂික පාර්ශවිකව අතිච්ඡාදනය වෙලායි හැදෙන්නේ. මම ඒක මේ පෑන් වලින් තියලා ඔයගලන්ට පෙන්වන්නම් කලින් වගේ. පුතේ බලා ගන්න. හිතන්න මෙන්න මෙහෙම තියෙනවා එක කාක්ෂිකයක් කියලා හිතන්න එක පරමාණුවක ඉලෙක්ට්‍රෝන යුගල් මෙහෙම තියෙනවා. හරි. අනිත් එකෙත් මෙහෙම තියෙනවා කියලා හිතන්නකෝ. ඔන්නවම තියෙනවා. දැන් ඔයගලන්ට පේනවා මෙන්න මේ දෙක රේඛීය අතිච්ඡාදනය වෙන්නයි එන්නේ. මෙහෙම රේඛීය අතිච්ඡාදනය වෙන්නයි එන්නේ. එතකොට මෙතන හැදෙන්නේ පුතේ සිග්මා බන්ධනය. ඒකයි මං කිව්වේ මුලින්ම පරමාණු දෙකක් ලං වුණොත් හැදෙන මොන බන්ධනයක් කිව්වද? සිග්මා බන්ධනයක් කිව්වනේ. ඔන්න සිග්මා බන්ධනය හැදුනා. හැදෙනකොට ඔයගලන්ට පේනවා මේ දෙන්න ලං වෙනකොට මේ පැත්තක ඉන්න දෙන්න මේ කොළ පාට පෑනයි රතු පාට පෑනයි මේ දෙන්න පාර්ශවිකව ලං වෙනවා. සයිඩ් එකෙන් කෙලින්නේ මේ දෙන්න ලං වෙන්නේ. රේඛීය අතිච්ඡාදනයක් නෙමෙයි පුතේ එතන වෙන්නේ මොකද්ද? පාර්ශවික අතිච්ඡාදනයක්. පුතේ ඒ දෙන්න මුහුම් කරණය වුණු කාක්ෂික දෙකක් නෙමෙයි පුතේ. මුහුම් කරණය වෙන්නේ සිග්මා බන්ධන හදාගන්න. දන්න නැත්නම් ලියා ගන්න ඕක. මුහුම් කරණය සිදුවන්නේ සිග්මා බන්ධන සෑදීමටයි කියලා ලියන්න. හරි? එහෙනම් සිග්මා බන්ධන හැදෙන්න නම් පුතේ මුහුම් කරණය වෙන්නේ එහෙනම් සිග්මා බන්ධන හැදෙන්න පුළුවන් මුහුම් කාක්ෂික වලින්. හැබැයි මේ ෆයි බන්ධන හැදෙන්නේ මුහුම් කාක්ෂික හැදෙලා නෙමෙයිනේ. අර මේ දෙන්න එකතු වුණ නිසා මේ දෙන්නට එකතු වෙන්න සිද්ධ වුණා. හරි? මේ දෙන්නට ලං වෙන්න සිද්ධ වුණා. ඒ නිසා ඒ දෙන්න අතර ඇති වෙනවා පාර්ශවික අතිච්ඡාදනය. පාර්ශවිකව ඇවිල්ලා ඒගොල්ලන්ගේ ඉලෙක්ට්‍රෝන වල දෙක අතිච්ඡාදනය වෙනවා. එතකොට හැදෙන්නේ පුතේ මොන බන්ධනයක්ද? ෆයි බන්ධනයක්. එතකොට ඒව හැදෙන්නේ නොමුහුම් P කාක්ෂික වලින්. ඒක හොඳට දැනගෙන ඉන්න. එහෙනම් මෙන්න මේ දෙන්න අතර ෆයි බන්ධනය හැදිලා තියෙන පුතේ මොකද්ද? මෙයාගේ නොමුහුම් P මෙයාගේ නොමුහුම් P. එතකොට හැබැයි මෙයාව දැනගෙන ඉන්න ඕන පුතේ මෙයාගේ මොන P කාක්ෂිකයද කියලා. පුතේ මේ නයිට්‍රජන් තියෙන්නේ නේද? එතකොට නයිට්‍රජන් ඉන්නේ දෙවනි ආවර්තයේ. දෙවනි ආවර්තය නම් මොකද්ද පුතේ? 2P නේද? මෙයාගේ 2P නොමුහුම් නේද? 2P නොමුහුම් කාක්ෂික. කාබන් ඉන්නේ පුතේ කීවෙනි එකේද? ඒත් දෙවෙනි එකනේ. එතකොට එයාගේ 2P දෙවනි P කාක්ෂිකය. හරිද? P නොමුහුම් කාක්ෂිකය. ඒක පැහැදිලිනේ. ඊට පස්සේ ගමු පුතේ අපි මේ කාබන්ගේ අර නයිට්‍රජන්ගේ ඒ දෙන්නගෙත් පුතේ ෆයි බන්ධනයක් හැදිලා තියෙනවනේ. ඒක කොහොමද පුතේ හැදිලා තියෙන්නේ? ඒක හැදිලා තියෙන්නේ මෙයාගේ ඒත් කීයද පුතේ? මෙයාගේ 2P නයිට්‍රජන්ගේ ඒත් 2P. එහෙනම් මෙන්න මේ දෙකෙන් තමයි පුතේ මේ ෆයි බන්ධන දෙක හැදිලා තියෙන්නේ. එහෙනම් ඒක පැහැදිලි පුතේ. ඒ ප්‍රශ්නෙට මෙන්න සිග්මා බන්ධන හැදෙන්න බලපාපු මුහුම් කාක්ෂික ටික මෙන්න ෆයි බන්ධන හැදෙන්න දායක වුණු නොමුහුම් P කාක්ෂික ටික. හරි ලේසියෙන් ඒ වැඩේ
ඉවර කළා. හොඳයි පුතේ. ඊට පස්සේ ප්‍රශ්නේ අහනවා මේකේ මෙන්න මේ ද්විත්ව බන්ධන දෙක දිශානත වෙලා තියෙන්නේ කොහොමද කියලා. පුතේ මේ ද්විත්ව බන්ධන දෙක දිශානත වෙලා තියෙන්නේ කොහොමද කියලා යන්නේ. හරි ලේසියිනේ පුතේ. මෙන්න මේ කාබන්ගේ මොහොම් කරන්නේ පුතේ sp නේ. sp. එතකොට මෙයාගේ එක සර නැහැ විකර්ෂණ නැහැ. එතකොට පුතේ මේ VSCP අඩුගල් දෙකයි තියෙන්නේ. එතකොට ඒක රේඛීයව තමයි ඇති වෙන්නේ. එතකොට මේ දෙන්නා කාබන් දෙපැත්තේ රේඛීයව තමයි නයිට්‍රජන්ලා දෙන්නෙක්ට සම්බන්ධ වෙලා තියෙන්නේ. හරි ලේසි පුතේ. ඒකට එහෙනම් උත්තරේ එන්නේ රේඛීයව කියලා. ඒ කියන්නේ පුතේ රෝමන් අංක 6 වෙනි එක. රෝමන් අංක 6 ඒකෙත් පළවෙනි කොටසට එන්නේ මොකක් කියලාද පුතේ? රේඛීය කියලා. ඒක හරිනේ. ඊට පස්සේ රෝමන් අංක 2 බලමු පුතේ මොකද්ද ප්‍රශ්නේ කියලා. මේ හා සමාන දිශානතයක් ඇති ද්විත්ව බන්ධන සහිත අණුවක් හෝ අයනයක් සඳහා උදාහරණයක්. අනේ පුතේ. මේ හා සමාන දිශානතයක් ඇති. පුතේ රේඛීය කෙනෙක් ලියන්න තියෙන. ඉතින් මගේ නම් ඔලුවට එන්නෙම කාබන් ඩයොක්සයිඩ් පුතේ. ඔයගොල්ලන්ට මතකද අපි කාබන් ඩයොක්සයිඩ් දැන්ද චූටි කාලේ? අනේ කාබන් ඩයොක්සයිඩ් දැන් රේඛීයයි. එක සර නැහැ කෝණික වෙන්නේ නැහැ. එහෙනම් මේ රේඛීය විදිහට මේ විදිහට තියෙන පුතේ කාබන් ඩයොක්සයිඩ්. මගේ නම් ඔලුවට එන්නෙම කාබන් ඩයොක්සයිඩ්. ඔයගොල්ලෝ නිකම්ම CO2 කියලා ලිව්වත් උත්තරේ දීලා තියෙනවා. ඊට අමතරව පුතේ ඔයගොල්ලන්ගේ මාකින් ස්කීම් එකේ තව දීලා තියෙනවා. මෙන්න මේ උත්තර මම ඒ ටිකක් ලියන්නම් පුතේ. NO2+ දීලා තියෙනවා පුතේ. NO2+ එක දීලා තියෙනවා. CN2- දීලා තියෙනවා පුතේ. CN2 දීලා තියෙනවා. තව ඊට අමතරව පුතේ N3- දීලා තියෙනවා. මේවා දැන ගන්න පුතේ. හරි ලේසි. හැබැයි ඉතින් අපේ ඔළුවට එන්නෙම මට නම් මෙයාව තමයි සහ දෙවෙනියට ආවොත් ඉතින් මෙයාව තමයි අපේ සිලබස් එකේ තියෙන දෙන්න. මෙයාවක් තියෙනවා. මෙයාව එච්චර අඳින්න නැහැ. ඉතින් අපි එකයිනේ අහන්නේ. ඉතින් ලේසිම කෙනාව දැම්මම දෙනවා. ඔක්කොම දාන්න ඕනේ. එක්කෙනෙක් දැම්මම ඇති. එහෙනම් පුතේ මේකේ B කොටසත් අපි දැන් කතා කරලා ඉවරයි. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ සිම්පල් C කොටසයි. හොඳයි පුතේ මේ තියෙන්නේ මේ ප්‍රශ්නට අදාළ ස්කෙච් එක. මේක හරි ලේසි. මම කියලා දෙන්නම් හරි ලේසියෙන් මේක ගන්න විදිය. පුතේ 3p පරමාණුක කක්ෂයේ කොහොමද ක්වොන්ටම් අංක දාන්නේ කියලායි කියන්නේ. පුතේ 3p පුතේ 3 කියන්නේ 3 වෙනි ශක්ති මට්ටම. ඒ කියන්නේ ප්‍රධාන ශක්ති මට්ටම 3. n කියන්නේ පුතේ ප්‍රධාන ශක්ති මට්ටමනේ. කියන්නේ 3p. එහෙනම් මම මෙහෙම අඳ ගන්නම්. මම කලිනුත් මේක ඇඳා. මම ආයෙ පැහැදිලි කරන්නම්. ඔයගොල්ලෝ චූටි ළමයි නිසා. හරි. බලන්න. මෙයාගේ තියෙනවා 1s. ඊට පස්සේ දෙවෙනි ශක්ති මට්ටමේ තියෙනවා මේ පළවෙනි ශක්ති මට්ටම. මේක දෙවෙනි ශක්ති මට්ටමනේ. s සහ p. ඒ කියන්නේ 2s 2p. s සහ p. එතකොට තුන්වෙනි ශක්ති මට්ටමේ තියෙනවා s තියෙනවා 3s ඊට පස්සේ p තියෙනවා 3p ඊට පස්සේ පුතේ මොකද්ද තියෙන්නේ මම මතකද කිව්වා හතරවෙනි ශක්ති මට්ටමටත් උඩින් තියෙනවා මොකද්ද පුතේ මෙයාට මොකද්ද කිව්වේ 3d 4s තියෙන්නේ හතරවෙනි ශක්ති මට්ටමේ 4s එතකොට මෙයා n සමානයි හතරවෙනි ශක්ති මට්ටම හරිනේ හොඳයි දැන් බලමු 3p 3 කියන්නේ මේ තියෙන්නේ තුන්වෙනි ශක්ති මට්ටම. ඒකේ p කියන්නේ මෙන්න මෙයා. p කියන්නේ මෙන්න මෙයා. පුතේ අපි මෙන්න මේ l ට අගයන් දෙන්නේ කොහොමද? n ට අගයන් දෙන්න නම් හරි ලේසි. n කියන්නේ ප්‍රධාන ක්වොන්ටම් අංකය. පුතේ ප්‍රධාන ක්වොන්ටම් අංකය කියන්නේ ප්‍රධාන ශක්ති මට්ටම. ඒක දාගන්න ලේසිනේ. ඊට පස්සේ l කියන්නේ පුතේ උද්දීගංශ ක්වොන්ටම් අංකය. උද්දීගංශ ක්වොන්ටම් අංකය කියන්නේ පුතේ සරලවම කිව්වොත් මේ මොකද්ද? කාක්ෂික මේකේ මොකද්ද උපශක්ති මට්ටම කියලානේ Sද Pද Dද Fද කියලා හැබැයි ඉලක්කමකින් කියන්න ඕන. ඒක දැනගෙන ඉමු අපි කොහොමද? S නම් අපි කියන්නේ බිඳුව කියලා. හරි. P නම් අපි කියන්නේ 1 කියලා. D නම් අපි 2 කියලා කියනවා. F නම් අපි 3 කියලා කියනවා. හරි ලේසි යෝක. එහෙනම් දැන් මෙයාගේ P නේ. P නම් පුතේ මොකක්ද ඉලක්කම වෙන්න ඕන? 1. එහෙනම් L ට එන්නේ පුතේ 1. හරි ක්වොන්ටම් අංක හතරක් ගැන කතා කරනවානේ n l ml n ms කියලා හතරක් කතා කරනවානේ ඒකේ මේ පළවෙනි තුනයි මෙතන තියෙන්නේ ඒකේ ධන 1 වෙනි කොටුව පුතේ ධන 1 වෙනි කාක්ෂිකය කියන්නේ මොකද්ද 3 මෙන්න තුන්වෙනි ශක්ති මට්ටම 1 කියන්නේ p අන්න මෙයා ඒකේ ධන 1 මෙන්න මේ පුතේ කාක්ෂික නම් කරන විදිහක් තියෙනවා මෙතන බිඳුව මෙයාට ධන 1 මෙයාට ඍණ 1 මෙන්න මේ කාක්ෂිකය කියලායි කියන්නේ මෙන්න මේ කාක්ෂිකයයි මේ කියන්නේ හරි ලේසි පුතේ හරි ඊට පස්සේ දැන් මෙතනින් මොකද්ද කියන්නේ කියලා අපි ගමු මේක හොඳ ප්‍රශ්නයක් මේ තියරි ඔයගලන්ට තේරුම් ගන්න 3 n සමාන 3 කියන්නේ ප්‍රධාන ශක්ති මට්ටම 3 ප්‍රධාන ක්වොන්ටම් අංකය 3යි කියන්නේ මෙන්න මේකේ ඒකේ spd මේ මෙයත්යි තියෙන්නේ මේකටමයි උඩ හිටියට අය 3 දෙනාම ඉන්නවා මෙතන ඒකේ 2 2 කියන්නේ මොකද්ද මය පුතේ
දෙක කියන්නේ D. D කියන්නේ මෙන්න මේක 3D. මේ 3 2 කියන්නේ NL ගේ 3 2 කියන්නේ 3D කියන එක. ඉලක්කම් වලින් මේ කතා කරන්නේ ඒගොල්ලෝ. ඒකේ ඍණ 2. දැන් ඍණ 2 කොහොමද හොයන්නේ? මැදගෙන බිඳුව. මෙයා ධන 1 මෙයා ධන 2. මෙයා ඍණ 1 මෙයා ඍණ 2. ඒකේ ඍණ 2. මෙන්න මේ කාක්ෂිකය ගැනයි කියන්නේ. එහෙනම් මේ මොකද පුතේ අපි ලියන්නේ? 3D පරමාණුක කාක්ෂිකය. ඒ තරම්ම ලේසි පුතේ මේක. හරි. ඊළඟට යන්න පුතේ 2s. 2s කියන්නේ මේ තියෙන්නේ 2s එක. එයාට කොහොමද පුතේ? ප්‍රධාන ශක්ති මට්ටම එයාගේ 2යි. ප්‍රධාන ක්වොන්ටම් අංකය 2යි. ඊට පස්සේ එයා s නේ. s නම් මොකද පුතේ දාන්නේ? බිඳුව. ඒකෙත් ඉතින් මේක විතරනේ තියෙන්නේ. එක කොටුවක් විතරනේ. එක කාක්ෂිකයක් විතර. එහෙනම් එතනට දාන්නේ බිඳුව විතරයි. මොකද අපි බිඳුවෙන් පටන් අරන් ඉලක්කම් ඉතුරු ටික දාන්නේ ධන 1 ඍණ 1. හරියම ඇද්දට බිඳුව දැම්මා. මේ පැත්තට ධන දැම්මා. මේ පැත්තට ඍණ දැම්මා. ඒ විදිහට ගද්දි පුතේ මෙයාට එන්නේ බිඳුව විතරයි. එහෙනම් මෙතෙන්ටත් බිඳුව. කිසි ප්‍රශ්නයක් නැහැ. උපරිම සරල විදිහට තියරියත් පැහැදිලි කරන ගමන් ප්‍රශ්නයත් විවරණය කරලා අවසానයි. හොඳයි පුතේ. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ සිම්පල් C එකේ දෙවෙනි කොටස එහෙම නැත්නම් අවසාන කොටස. ඒකේ එක එක ගති ලක්ෂණ ටිකක් සංසන්දනය කරන්න තියෙනවා අණු සහ අයන අතර. මුලින්ම ද්‍රවාංකය සංසන්දනය කරන්න තියෙනවා ආයනික සංයුග තුනක් අතර. පුතේ මේකේ තියරිය මේකයි. පුතේ මොකක් හරි ආයනික සංයෝගයක ආයනික ස්වභාවය ආයනික ගතිය වැඩි නම් එයාගේ ද්‍රවාංක තාපාංක වැඩි. සාසංජ ගතිය වැඩි වෙනකොට ඒ කියන්නේ ආයනික ගතිය අඩු වෙන්න ඕන සාසංජ ගතිය වැඩි වෙනවා කියන්නේ. හරි? ඒක පරස්පර. ඒ කියන්නේ අපි ගත්තොත් අර ප්‍රතිලෝමෝ සමානුපාතිකය. ඒ කියන්නේ ආයනික ගුණය වැඩි වෙනකොට සාසංජ ගුණය අඩු වෙන්න ඕන. මොකක් හරි සාසංජ ගුණය වැඩි වෙනවා නම් පුතේ ද්‍රවාංක අඩු වෙනවා. ඔන්න ඔය තියරියෙන් තමයි අපි වැඩේ කරන්නේ. එහෙනම් පටන් ගමු වැඩේ. පුතේ ලිතියම් ෆ්ලෝරයිඩ් ලිතියම් අයඩයිඩ් මුලින්ම මේ දෙන්නව සංසන්දනය කරමුකෝ පුතේ. කැටායනේ සමානයිනේ දෙන්නගෙම. ඇයි ඒ දෙන්නගෙම ලිතියම් ධන. දෙන්නගෙම ලිතියම් ධන. හරි. හැබැයි ඇනයනේ බලන්න පුතේ මෙයාගේ ෆ්ලෝරයිඩ් එක. හරි. මෙයාගේ F ඍණ. හැබැයි මෙයාගේ I ඍණ පුතේ F ඍණට වඩා I ඍණගේ ප්‍රමාණය විශාලයි. ඇයි පුතේ ප්‍රමාණය විශාල වෙන්නේ පුතේ? ඇයි? ඊට යට ආවර්තනෙ ඉන්නේ. ඊට යට එකටත් යට එකේ ඉන්නේ. හරි ක්ලෝරින්ටත් යටින් ඉන්නේ. එහෙනම් ශක්ති මට්ටම් ගන්න වැඩි නිසා පුතේ එයාගේ අරය ගොඩක් වැඩි. කාගේද? I- ගේ. එහෙනම් කැටායනයේ බලපෑමක් නැහැ. ඇනායනය ගැන හිතලා තමයි මේක සංසන්දනය කරන්න ඕන. අපි බලමු පුතේ කොහොමද සංසන්දනය කරන්න කියලා. මයි පුතේ ඔයගලන්ට පේනවා ඇනායනය ගැන සංසන්දනය කරන්න තියෙන්නේ. පුතේ ඇනායනයේ ප්‍රමාණය විශාල වෙන්න සහ ඕනම් මේක ලියා ගන්න. ඕන නෙමෙයි අනිවාර්යෙන් ලියා ගන්න. ඇනායනයේ ප්‍රමාණය විශාල වන විට සහ එහි ඍණ ස්වභාවය වැඩි වන විට. හැබැයි මේකේ ඍණ ස්වභාවය වැඩි වෙලා නැහැ. දෙන්නම ඍණ 1යි මේකේ ඍණ 2 වෙලා නැහැනේ. හැබැයි ඔයගොල්ලෝ වාක්‍ය ලියා ගන්න. සහ ඍණ ස්වභාවය වැඩි වන විට ඒවායේ ද්‍රවණශීලතාව වැඩි වේ. ඒවායේ ද්‍රවණශීලතාව වැඩි වේ. හරි. පුතේ මොකද්ද ද්‍රවණශීලතාවය කියන්නේ? පුතේ ද්‍රවණශීලතාවය කියන්නේ පුතේ මේ ඉලෙක්ට්‍රෝන වලාව දැන් ඉලෙක්ට්‍රෝන ඍණාරෝපිත වලාව මේ ධන පැත්තට ලබා දීමේ හැකියාව. මේ ධන පැත්තට ලබා දීමේ හැකියාවට තමයි ද්‍රවණශීලතාවය කියන්නේ. එතකොට මේ පැත්තට වැඩි මේ ඔයාට පේනවා මේකේ ලොකුයි. ඒ නිසා ඍණ ගතිය වැඩි. එතකොට ධන පැත්තට ගොඩක් මෙයාව නැඹුරු කරවන්න පුළුවන් මෙයාට. ලොකු ඍණ වලාවක් තියෙනවානේ. අර පැත්තට නැඹුරු කරවන්න පුළුවන්. එතකොට මේ පැත්තට නැඹුරු වෙනවා කියන්නේ පුතේ නිකන් අයනිකයි නම් මොකද වෙන්න ඕන? දෙන්න ධනායන ඍණායන වෙනම ඉන්න ඕන. දෙන්න ලං වෙනවා කියන්නේ ඉලෙක්ට්‍රෝන වල නිකන් මොන ගතිය වැඩි වෙනවද පුතේ? සහසංයෝජ ගතිය වැඩි වෙනවා කියන එක නේද පුතේ? එහෙනම් සහසංයෝජ ගතිය වැඩි වෙනවා. කාගේද? ලිතියම් අයඩයිඩ්ගේ සහසංයෝජ ගතිය වැඩි ලිතියම් ෆ්ලෝරයිඩ්ට වඩා. ඉතින් පුතේ අයනික ගතියනේ වැඩි වෙන්න ඕන ද්‍රවාංකය වැඩි වෙන්න. සහසංයෝජ ගතිය වැඩි වෙද්දි ද්‍රවාංකය මොනවද පුතේ? අඩු වෙනවා. එහෙනම් මේ දෙන්නව සංසන්දනය කරොත් ලිතියම් ෆ්ලෝරයිඩ් සහ ලිතියම් අයඩයිඩ් කියන දෙන්නව සංසන්දනය කරු පුතේ ද්‍රවාංකය පැත්තෙන් ගත්තොත් පුතේ ද්‍රවාංකය වැඩි කාගේද පුතේ? ලිතියම් ෆ්ලෝරයිඩ්ගේ ද්‍රවාංකය වැඩි. ඒකට හේතුව මොකද පුතේ? ඒකට හේතුව මෙයාගේ ද්‍රවාංකය වැඩි වෙන්න හේතුව පුතේ එයාගේ අයනික ගතිය වැඩි. මෙයාගේ ද්‍රවාංකය අඩු වෙන්න හේතුව මොකද පුතේ? එයාගේ සහසංයෝජ ගතිය වැඩි ලිතියම් ෆ්ලෝරයිඩ්ට වඩා. ඇයි? ඉලෙක්ට්‍රෝන වල ලොකු නිසා මේ පැත්තට නැඹුරු කරන්න පුළුවන්. එතකොට සහසංයෝජ ගතිය වැඩි වෙනවා. ඊට පස්සේ අපි යම් පුතේ මෙන්න මෙයාව පොටෑසියම් ෆ්ලෝරයිඩ් බලන්නකෝ. පොටෑසියම් කියන්නේ පුතේ ලිතියම්ට වඩා ලොකු කැටායන් එක. කැටායන් එකේ ප්‍රමාණය වැඩි. ෆ්ලෝරින් ඇනායනේ මේකම තමයි. එහෙනම් මෙයත් එක්ක සංසන්දනය කරලා බලමු. හරි? මෙයත් එක්ක සංසන්දනය කරලා බලමු පුතේ. එතකොට කැටායනේ ලොකුයි. මේ තියෙන්නේ K+. ඇනායන් එක මේ සයිස්ම තමයි ෆ්ලෝරින්. එහෙනම් මෙයත් එක්ක සංසන්දනය කරලා බලමු.
එතකොට මේ දෙන්නගේ වෙනස කැටායන් එක. දැන් අපි බලමු කැටායන් එකේ ප්‍රමාණය සහ ඒක කොහොමද අයනීකරණ අයනික ස්වභාවයට සහ සහසංයුජ ස්වභාවයට බලපාන්නේ කියලා. ලියා ගන්නකො දැන් කලින් ඇනායනයක ලියාගත්ත මොනවා වෙන්න ඕනද? ඍණ ගතිය වැඩි වෙනවහම ප්‍රමාණය ලොකු වුනහම ද්‍රවීකරණ මේක ද්‍රවණශීලතාවය වැඩි වෙනවා, අයනික ගතිය අඩු වෙලා සහසංයුජ ගතිය වැඩි වෙනවා කියලා ලිව්වා. දැන් කැටායනයක ලියාගමු. මොකද තියරි පුතේ හරි. කැටායනයක ලියාගමු. මෙහෙම ලියා ගන්න පුතේ. කැටායනයේ ප්‍රමාණය කුඩා වෙන විට සහ කැටායනයේ ප්‍රමාණය කුඩා වෙන විට සහ ධන ස්වභාවය වැඩි වන විට ධන ස්වභාවය වැඩි වන විට කුඩා වෙන විට සහ ධන ස්වභාවය වැඩි වන විට ධන 1 ධන 2 ධන 3 වගේ ධන ස්වභාවය වැඩි වන විට එහි සහසංයුජ ගුණ වැඩි වේ. එහෙම නැත්නම් මෙහෙම ලියා ගන්න. සහසංයුජ ගුණ ලියා ගන්න බබතේ එහි ද්‍රවීකාරක බලය වැඩි වෙලි. එහි ද්‍රවීකාරක බලය වැඩි වේ. ද්‍රවීකාරක බලය වැඩි වේ. ද්‍රවීකාරක බලය කියන්නේ මොකද පුතේ? අර ඉලෙක්ට්‍රෝන වලව තමන්ගේ පැත්තට ඇද ගන්න පුළුවන් හැකියාව. ධන වෙලා පොඩි වෙනවා නම් හොඳට ඇද ගන්න පුළුවන් මේ පැත්තට. හොඳට ඇද ගන්න පුළුවන් කියන්නේ සහසංයුජ ගතිය වැඩි වෙනවා පුතේ. ඒ කියන්නේ අයනික ගතිය අඩු වෙනවා කියන එක. හොඳට තර්ක කරලා ඔලුවට දාගන්න කටපාඩම් කරලා දාන්න බෑ ඔක පුතේ. හරි. එතකොට බලන්න පුතේ මේ දෙන්නා සංසන්දනය කරනකොට ලිතියම් ෆ්ලෝරයිඩ් සහ පොටෑසියම් ෆ්ලෝරයිඩ් සංසන්දනය කරනකොට පුතේ මේ බලන්නකෝ. මෙයාගේ කැටායනේ පොඩි. එතකොට මෙයාට පුළුවන් මේ ඍණවලාව ගොඩක් මේ පැත්තට ඇදලා ගන්න. මෙයාට තමයි වැඩිපුරම පුළුවන්. කියන්නේ පොටෑසියම්ට වඩා ලිතියම්ට පුළුවන් පුතේ මේ වලාව මෙහෙට ඇදලා ගන්න. සාපේක්ෂව බලනකොට. ඇයි මෙයාගේ පොඩිනේ. දෙන්නම ධන 1 ධන 1 හැබැයි පොඩි වෙන්න මෙයා පොඩි වෙනකොට මං කිව්වා මේ පැත්ත වැඩිපුර ඇදලා ගන්න පුළුවන් කියලා. ද්‍රවීකාරක බලය වැඩි කියලා කිව්වා. එතකොට පුතේ මෙයා මේ පැත්තට ලං වෙනවා. ඒ කියන්නේ සහසංයුජ ගතිය පොඩ්ඩක් වැඩි වෙනවා. පුතේ සහසංයුජ ගතිය වැඩි වෙනවා කියන්නේ ද්‍රවාංකය අඩු වෙනවා කියන එක. මෙයාගේ අයනික ගතිය වැඩි. එතකොට ද්‍රවාංකය වැඩි වෙනවා. ද්‍රවාංකය මෙයාගේ අඩුයි, මෙයාගේ ද්‍රවාංකය වැඩි. එතකොට ද්‍රවාංකය වැඩිම කෙනා තමයි පොටෑසියම් ෆ්ලෝරයිඩ්. එහෙනම් පුතේ මම සංසන්දනය කරලා වැඩිම කෙනා කවුද පුතේ වෙන්නේ? පොටෑසියම් ෆ්ලෝරයිඩ්. මොකද කලින් වැඩි වෙලා තිබුණේ ලිතියම් ෆ්ලෝරයිඩ්. එයාටත් වඩා වැඩි කියන්නේ පුතේ වැඩිම කෙනා පොටෑසියම් ෆ්ලෝරයිඩ් තමයි. ඊට පස්සේ කවුද පුතේ ඉන්නේ? ලිතියම් ෆ්ලෝරයිඩ්. ඊට පස්සේ ලිතියම් අයඩයිඩ්. මෙන්න මේ විදිහට තමයි පුතේ පළවෙනි ප්‍රශ්නය අපි විවරණය කරලා අවසන් කළේ. තව අපිට කොටස් දෙකක් තියෙනවා කතා කරන්න. හොඳයි. අපි දැන් දෙවෙනි එක කතා කරමු. හරි. මේගොල්ලන්ගේ පුතේ ස්ථායීතාව සංසන්දනය කරන්නයි තියෙන්නේ. ඇත්තටම බැලුවොත් පුතේ සමහර දරුවන්ට මේක දැක්ක ගමන් කියන්න පුළුවන් කවුද ස්ථායී කියලා. මොකද ස්ථායී නම් එයා අපිට වැඩිපුර හම්බෙන්න ඕන අපේ සිලබස් එක ඇතුළේ. එහෙම නැත්නම් එයාව අපි වැඩිපුර දැකලා තියෙන්න ඕන. ඇත්තනේ මෙයා ඕන තරම් දැකලා තියෙනව නේද පුතේ? එහෙනම් මෙයාව ස්ථායී කියලා කෙනෙක්ට කියන්න පුළුවන්. හැබැයි මේ 3 දෙනෙක් ඉන්නවනේ. ඒ නිසා පුතේ අපිට මෙවුවා ඇඳලා බලන්න වෙනවා ස්ථායීද නැද්ද කියලා. බලමු පුතේ එකින් එකාව ඇඳලා බලමු. මෙතන ඉන්න NO2. දැන් අර මං කියපු නීති වලට අඳිමු. මුලින්ම මධ්‍ය පරමාණුව තෝරා ගැනීම. කෙසේද මධ්‍ය පරමාණුව තෝරගන්නේ? කොහොමද පුතේ? විදුලිතතාවය අඩුම කෙනා. මේ දෙන්නගේ විදුලිතතාවය අඩුම නයිට්‍රජන් කෙනා. එයා මධ්‍ය පරමාණු විදිහට දාගන්න. හොඳයි. ඊට පස්සේ බලන්න පුතේ ඒගොල්ලන්ගේ පරණත පරමාණු දෙක වෙන්නේ එතකොට ඔක්සිජන්ලා දෙන්නේ. හරි. ඉලෙක්ට්‍රෝන ගණන් කරගමු. නයිට්‍රජන්ගේ පුතේ ඉලෙක්ට්‍රෝන එනවා 5ක්. ඔක්සිජන්ලා දෙන්නගේ ඉලෙක්ට්‍රෝන 6 ගානේ දෙනවා 12ක් එනවා. ඉවරද? නෑ. මේ බලන්නකො ඍණ එකක් වැඩිපුර තියෙනවා කියන්නේ තව ඉලෙක්ට්‍රෝන එකක් වැඩිපුර තියෙනවා. නැත්නම් තව ඉලෙක්ට්‍රෝන එකක් එකතු කර ගන්න ඕන පුතේ. ඍණ කියන්නේ ඉලෙක්ට්‍රෝන එකක් වැඩි කියන එක. එතකොට තව එකක් එකතු කරන්න ඕනේ. එතකොට ඔක්කොම කීයද පුතේ? මෙතන 12යි, මෙතන 6යි. ඔක්කොම ඉලෙක්ට්‍රෝන්ස් පුතේ තියෙනවා 18ක්. ඒ 18න් දැන්ට මෙතන දාලා තියෙනවා 1 2 3 4ක්. එහෙනම් තව දාන්න ඕන කීයද පුතේ? 16 ඉලෙක්ට්‍රෝන දාන්න ඕන. අපි දාමු මේ 16 ඉලෙක්ට්‍රෝන පර්යන්ත පරමාණු වලට. 1 2 3 4 5 6 අෂ්ටකය සම්පූර්ණයි. 7 8 9 10 11 12 අෂ්ටකය සම්පූර්ණයි. ඊට පස්සේ 13 14 15 16. ඔහොමනේ දාන්න ඕන පුතේ. ඉලෙක්ට්‍රෝන 16 දාන්නේ ওই විදිහටයි. හරි. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16. ඔන්න ඉලෙක්ට්‍රෝන 16 ඉවරයි. හරි. ඊට පස්සේ පුංචි වරදක් වුණා නේද පුතේ? ඇයි? මෙතන ඉලෙක්ට්‍රෝන 4ක් අඩු කරන්න බෑ. 18න් 4ක් අඩු වෙන්න ඕනේ. එතකොට 14යි ඉලෙක්ට්‍රෝන ඉතුරු වෙන්නේ නේ. එතකොට මේ යුගල් දෙක අයින් කරන්න ඕනේ. ඉලෙක්ට්‍රෝන යුගල් 14යි එන්නේ නේ පුතේ. මෙතන ඉලෙක්ට්‍රෝන දෙකයි මෙතන ඉලෙක්ට්‍රෝන දෙකයි ඉලෙක්ට්‍රෝන 4ක් තියෙනවනේ. එතකොට 18න් 4ක් අඩු කරන්න ඕනේ. එතකොට 14යි. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 ඔන්න ඉවරයි. ඊට පස්සේ ආරෝපණ දාන්න ඕනේ පුතේ. හරි. ආරෝපණ කොහොමද පුතේ එන්නේ?
මෙයාට ඍණ ආරෝපණයක් එනවා. ගණන් කරලා බලන්න 6ක් තියෙන කෙනාගේ 7ක් තියෙනවා. මෙයාටත් ඍණ එනවා. මෙයාගේ 5ක් තියෙන කෙනාගේ 4යි තියෙන්නේ. මෙයාට එන්නේ ධන ආරෝපණය. නයිට්‍රජන්ට ධන ආවට පස්සේ පුතේ අපි මොකද කරන්න ඕනේ? දැන් මේ අගොල්ලන්ගේ අෂ්ටක සම්පූර්ණද කියලා බලන්න ඕනේ. මේ දෙන්නගේම අෂ්ටක සම්පූර්ණ වෙන්නයි ඉලෙක්ට්‍රෝන්ස් දැම්මේ. නමුත් නයිට්‍රජන්ගේ අෂ්ටක සම්පූර්ණයි බලන්නකො 1 2 3 4 5 6. 6යි තියෙන්නේ. තව ඉලෙක්ට්‍රෝන්ස් දෙකක් ඕන අෂ්ටක සම්පූර්ණ වෙන්න. ඒ නිසා අපිට ඕන මේ එක ආරෝපණයක් විතරක් අපිට පුතේ මෙන්න මේ පැත්තට දාලා අපිට මේ ආරෝපණය තුඩුත කරගන්න පුළුවන්. කොහොමද පුතේ එතකොට වෙන්නේ? මෙතන බලන්නකො. මෙතන ඉන්න ඔක්සිජන් තනි බන්ධනය මේ පැත්තට මුකුත් වෙන්නේ නැහැ. ඒක එහෙමම ඍණ ආරෝපණය තියෙනවා. හැබැයි මේ පැත්තට එනවා ද්විත්ව බන්ධනයක්. මෙන්න මේ විදිහට ඒ ඍණ ආරෝපණ ඉවර වෙලා මේ පැත්තේ ධන එක ඉවර වෙනවා. මේක මේ විදිහට වෙනවා. දැන් අෂ්ටක සම්පූර්ණයි. නයිට්‍රජන්ට අෂ්ටකයට වඩා ඉලෙක්ට්‍රෝන තියාගන්න බැරි නිසා මේ NO2- අයන් එක අඳින්නේ මෙන්න මේ විදිහටයි. පැහැදිලි ඇති කියලා හිතනවා පුතේ. ඊටාම සරල විදිහටයි මේක කියලා දුන්නේ. ඒතොර මේ තියෙන්නේ NO2-. මෙයා ස්ථායිද අස්ථායිද කියලා කවුරු හරි ඇහුවොත් මෙයා දිහා බලලා අපිට කියන්න පුළුවන් අවුලක් නැහැ. ආරෝපණ නැත්තම් හොඳයි. තිබුණත් අවුලක් නැති තැනකයි තියෙන්නේ. කියන්නේ ඍණ ආරෝපණය ඇවිල්ලා තියෙන්නේ කාටද පුතේ? ඔක්සිජන්ට. අවුලක් නැහැනේ. වඩා විද්‍යුත් ඍණ කෙනෙක්ට ඍණ ආවට ප්‍රශ්නයක් නැහැ. ඔක්සිජන්ට ධන ආවොත් තමයි මෙයා අස්ථායි වෙන්නේ. හරි. අස්ථායි නෑ. දැන් මෙයා ස්ථායි කියලා හිතන්න පුළුවන්. හොඳයි. ඊට පස්සේ අන්තිම පුතේ මෙයාව NO4-. මධ්‍ය පරමාණු කලින් වගේම විද්‍යුත්තාවය අඩු කෙනා කවුද පුතේ? නයිට්‍රජන්යි ගන්න වෙන්නේ. ඔන්න නයිට්‍රජන් ගත්තා. ඊට පස්සේ 4 දෙනාව 4 පැත්තෙන් දාගත්තා. තනි බන්ධන 4කින් සෙට් කරගමු පුතේ 4 දෙනාව. ඊට පස්සේ නයිට්‍රජන්ගේ ඉලෙක්ට්‍රෝන්ස් 5යි. 5 ඉලෙක්ට්‍රෝන. ඔක්සිජන්ලා එක්කෙනෙක්ගේ 6යි. ඒ වගේ ඒව 4 දෙනෙක් ඉන්නවා පුතේ. ඊට පස්සේ පුතේ 24ක් තියෙනවා ඉලෙක්ට්‍රෝන. ඍණ 3ක් තියෙනවා. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන තව 3ක් එකතු වෙන්න ඕන පුතේ. 3යි ඉලෙක්ට්‍රෝන. මේ ඔක්කොම එකතු කරන්න පුතේ. එතකොට එනවා මෙතනට 12යි 2යි මෙතනට එනවා 32යි ඉලෙක්ට්‍රෝන නේද පුතේ? 32යි ඉලෙක්ට්‍රෝන එනවා. හරි නේද පුතේ? හොඳයි. 32 නුත් මෙතන 1 2 3 4 5 7 8 ඉලෙක්ට්‍රෝන්ස් 8ක් දාලා තියෙන. එහෙනම් මේකෙන් ඉලෙක්ට්‍රෝන්ස් 8ක් අඩු කරපුවාම ඔයාට එන්න ඕන පුතේ 24ක් ඉලෙක්ට්‍රෝන. එහෙනම් අපි ඉලෙක්ට්‍රෝන 24ක් දාන්නයි දැන් මේ සූදානම. පටන් ගමු පුතේ වැඩේ. ඉලෙක්ට්‍රෝන 24ක් දාන්න විද්‍යුත්තාවය වැඩිම අයට. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි අෂ්ටකය සම්පූර්ණ වෙන්න ඕන. හරි. 13 14 15 16 17 18 19 20 21 22 23 24 ඉවරයි. ඊට පස්සේ ආරෝපණ දාමු පුතේ. ඔක්කොන්ටම මේ වටේ ඉන්න ඔක්සිජන්ලා ඔක්කොන්ටම ඍණ ආරෝපණ වෙනවා පුතේ. මැදගෙනාට ධන ආරෝපණයක් වෙනවා. මොකද 5ක් තියෙන්න ඕන 4යි තියෙන්නේ. 4 බලන්නකො එතකොට තේරෙයි. එතකොට දැන් බලන්නකො මෙයාගේ අනේ මේ අයියෝ අෂ්ටකය සම්පූර්ණයි. එහෙනම් මේ ආරෝපණ තුලනය කරන්න බෑ. ඇයි තුලනය කරන්න බැරි පුතේ? අෂ්ටකේ නීතිය පිටපයින්ට බෑ නයිට්‍රජන්ට. එහෙනම් අපි මුල් තැන දෙන්නේ අෂ්ටකයට නිසා ඕක කොහොමම තියන්න වෙනවා. මොකක්ද අවුල පුතේ? ස්ථායීතාවය කාට වඩා අඩුයිද? NO2- ට වඩා NO4-. ගේ ස්ථායීතාවය අඩුයි. ඇයි පුතේ මං එහෙම කියන්නේ? එයාගේ ආරෝපණ ප්‍රමාණය වැඩි. ස්ථායී වෙන්න නම් ආරෝපණ නැති වෙන තරමටම හොඳයි. පැහැදිලිද? ආරෝපණ නැති වෙන තරමටම හොඳයි. ඉතින් ආරෝපණ තිබුණොත් ආරෝපණ අඩු වෙන්න ඕන. අවම වෙන තරමට හොඳයි. එතකොට මෙයාගේ ආරෝපණය ඍණ එකක් තියෙන්නේ. මෙයාගේ බලන්න පුතේ රින ගොඩාක් විහිදිලා තියෙන හැමතැනම නයිට්‍රජන්ට ධන එකකුත් ඇවිල්ලා තියෙනවා. එහෙනම් මෙයාට සාපේක්ෂව මෙයාගේ ස්ථායි බව අඩුයි. NO2- තමයි දැනට වැඩිපුරම ස්ථායි කෙනා. හරි. මෙයා තමයි දැනට වැඩිපුරම ස්ථායි. මෙයාගේ ස්ථායි බව අඩුයි. ඊට පස්සේ දැන් අපි මෙයාත් එක්ක ගලපන්න බෑ. මෙයාව නම් පුතේ සමහරවිට දැක්ක ගමන් කියන්න පුළුවන් මෙයා ගැන. හැබැයි මම ඇදලාම කියන්නම්කෝ. මධ්‍ය පරමාණු නයිට්‍රජන් ෆ්ලෝරින්ලා 5 දෙනෙක් සම්බන්ධ කරන්න ඕන. ආප්පා. ඔන්න බලන්න ෆ්ලෝරින්ලා 5 දෙනෙක් සම්බන්ධ කරපුවාම වෙන්නේ වෙන මුකුත් ගැන හිතන්න ඕනේ නැහැ. පුතේ මෙතනම බලන්නකෝ 1 2 3 4 5 6 7 9 10. අෂ්ටක නීතිය පිට පැනලා පුතේ. අෂ්ටක නීතියෙන් පිට තියෙන්න බෑ නයිට්‍රජන්ට ඉලෙක්ට්‍රෝන එකක්වත්. එහෙනම් වඩාත්ම ස්ථායි කෙනා කවුද පුතේ? මෙන්න මෙතන තියෙන NF5. එහෙනම් පුතේ NF5 තමයි පුතේ ස්ථායි භාවයෙන් අඩුම කෙනා. ඒකට හේතුව අෂ්ටකයට තමයි අපි හැම වෙලාවෙම මුල් තැන දුන්නේ. ඒ නීතිය කැඩුවා නම් එයා තමයි ස්ථායි භාවයෙන් අඩුම. ඊට පස්සේ මේ දෙන්නව කලින්ම සංසන්දනය කරලා තිබුණා. ඊට පස්සේ ස්ථායි භාව අඩුම කෙනා ආවේ පුතේ අපිට NO4- වඩාත්ම ස්ථායි කෙනා අපි හිතපු විදිහටම කවුද පුතේ ආවේ NO2-. ඇත්ත අපි මෙයාව ඕන තරම් දැකලා තියෙනවා. මේ දෙන්න මෙයා නම් ඇත්තම නෑ මෙහෙම කෙනෙක්. මෙයාව අපි එච්චර දැකලත් නැහැ. එහෙනම් පුතේ දෙවෙනි ප්‍රශ්නටත් විවරණය උතනින් අවසానයි. ඊට පස්සේ පුතේ අපි යමු රෝමන් අංක 3. කියන්නේ රෝමන් අංක 2 තුන්වෙනි අණු කොටසට. මේ කට්ටියගේ බන්ධන දෙකෙනි පුතේ සංසන්දනය කරන්න තියෙන්නේ. බලමු. NOCl
N හරි ඉඳ ගන්නවා. ඔය එකකුයි Cl එකකුයි මම දෙපැත්තේ දාගන්නම්කෝ. හරි බලමු. පුතේ එතකොට මේගොල්ලන්ගේ ඉලෙක්ට්‍රෝන්ස් කොච්චර තියෙන්න ඕනද? මේ නයිට්‍රජන්ගේ පුතේ ඉලෙක්ට්‍රෝන 5යි. මෙයාගේ ඉලෙක්ට්‍රෝන්ස් කීයක් තියෙන්න ඕනද පුතේ? 6යි ඉලෙක්ට්‍රෝන්ස්. ඊට පස්සේ ක්ලෝරින්ගේ 7යි ඉලෙක්ට්‍රෝන්ස් පුතේ. මේ ටික එකතු කරාම පුතේ ඔයගොල්ලන්ට එනවා 18යි ඉලෙක්ට්‍රෝන්ස් එන්න ඕන කියලා. 18න් මේ බන්ධන දෙකට 4ක් අඩු වුණාම පුතේ තව කීයක් එන්න ඕනද? 14යි ඉලෙක්ට්‍රෝන්ස් තමයි දැන් අපි දාන්න ඕනේ. දැන් අපි ඉලෙක්ට්‍රෝන්ස් 14 දාමු. එතකොට 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි. ওই විදිහට තමයි එන්නේ. ආරෝපණ දැම්මොත් පුතේ කොහොමද එන්නේ? මෙයාට ඍණ ආරෝපණයක් එනවා. මෙයාට ධන ආරෝපණයක් එනවා. ආරෝපණ ටික තුලද කරන්න මොකද කරන්නේ පුතේ? මෙයාගෙන් වැඩි කෙනාගෙන් අඩු කෙනාට ඉලෙක්ට්‍රෝන දෙකක් ලබා දෙනවා. එහෙම ලබා දුන්නාම එන්නේ කොහොමද පුතේ? මම ඒක මෙතන මකලා අඳින්නම්. දැන් දන්න නිසා ඔයගොල්ලෝ මේ ඉලෙක්ට්‍රෝන දෙක මෙතනට දුන්නාම මේක ද්විත්ව බන්ධනයක් කියලා. මෙයාගේ ඍණ ගතියක් නැතුව යනවා. මේක ධන ගතියක් නැතුව යනවා. එතකොට මේ තියෙන්නේ පුතේ මොකද්ද? NOCl. එතන බලන්න NO බන්ධනය ද්විත්ව බන්ධනයක්. ඒ කියන්නේ මොහොම කරන්නේ මොකද්ද පුතේ? S මෙතන ද්විත්ව බන්ධනයක් නෙන්නේ පුතේ. එතකොට මේ දෙන්නගේ මෙයාගේ මොහොම කරන්නේ පුතේ sp3, මෙයාගේ මොහොම කරන්නේත් sp3. හරිද? එතකොට sp2 නේද? sp2 මෙයාගෙත් sp2 මොහොම කරන්නේ එන්නේ. sp2 මොහොම කරන්නේ එන්නේ. හරි? ඕක දැනගෙන ඉන්න. පුතේ ඕගොල්ලෝ මොහොම කාක්ෂිකවල දිගවල් ගැන අවබෝධයක් පොඩ්ඩක් තියෙන්න ඕන පුතේ. හරි? මොහොම කාක්ෂිකවල දිග ගැන පොඩි අවබෝධයක් තියෙන්න ඕන. පුතේ sp තමයි පුතේ කෙටිම. sp කියන්නේ ත්‍රිත්ව බන්ධනනේ. ත්‍රිත්ව බන්ධන තමයි කෙටිම. ඊට පස්සේ sp2 ඒ කියන්නේ ද්විත්ව බන්ධන තියෙන තැන් පුතේ. ඒක ඊට වඩා චුට්ටක් විශාලයි. ඊට පස්සේ පුතේ sp3 තනි බන්ධන ඒක තමයි දිගම. එහෙනම් මම මෙහෙම දිග සාපේක්ෂව මොහොම දාන්න. මෙන්න මෙහෙම ද්විත්ව බන්ධන මෙහෙමයි, ත්‍රිත්ව බන්ධන ඊටාම කෙටි. ඔයගොල්ලන්ට කැමති විදිහට මතක තියාගන්න පුළුවන්. ත්‍රිත්ව බන්ධනේ 3කින් බෙදලා තියෙනවා නම් ගොඩක් ළඟින් බෙදලා තියෙනවා. 2කින් බෙදලා තියෙනවා නම් ටිකක් බුරුල්. 1කින් බෙදලා තියෙනවා නම් තවත් බුරුල්. ඒ නිසා ගොඩක් දිගයි. එහෙම මතක තියාගන්නත් පුළුවන්. නැත්තම් ඇත්තම කතාව ඒගොල්ලන්ගේ මොහොම කාක්ෂික වල ප්‍රමාණය. sp කියන්නේ s කාක්ෂිකකුයි p කාක්ෂිකකුයි එකතු වෙලා හැදුණු කාක්ෂික දෙකක්. එතකොට ඒක කෙටි. මෙතන S1යි P2යි මෙතන S1යි P3යි. එතකොට පුතේ ප්‍රමාණයෙන් දෙන්න දිග වෙනවා. හරි. එතකොට මේක sp2. මේගොල්ලන්වත් ගමු පුතේ. නයිට්‍රජන් මම දාගන්නම් මෙහෙම. ඊට පස්සේ ඔක්සිජන් එක්කෙනයි ක්ලෝරින්ලා තුන් දෙනයි. ක්ලෝරින්. මම ගත්තොත් පුතේ මම ඉලෙක්ට්‍රෝන්ස් ගණන් කරගන්නම් එයාගෙත් නයිට්‍රජන්ගේ 5 ඉලෙක්ට්‍රෝන, ඔක්සිජන්ගේ 6 ඉලෙක්ට්‍රෝන, ක්ලෝරින් එක්කෙනෙක්ගේ 7යි 4 3 21 ඉලෙක්ට්‍රෝන්ස් තියෙනවා. ඔක්කොම එකතු කරමු පුතේ අපි මෙතන එනවා 12 2යි එතන 32යි ඉලෙක්ට්‍රෝන්ස් එනවා. 32කින් පුතේ 1 2 3 4 ඉලෙක්ට්‍රෝන්ස් 8ක් තියෙනවා. ඉලෙක්ට්‍රෝන්ස් 8ක් ගියාම පුතේ අපිට ඉතුරු වෙනවා 24යි ඉලෙක්ට්‍රෝන්ස් කියලා. අපි දැන් මේ ඉලෙක්ට්‍රෝන්ස් 24 දාමු. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24. ඔන්න ඉලෙක්ට්‍රෝන්ස් 4 ඉවරයි. 24ම ඉවරයි. ඊට පස්සේ ආරෝපණ. මේ ඔක්සිජන්ට ඍණ එකක් එනවා, ක්ලෝරින්ලට ඍණ එන්නේ නැහැ. මොකද 7ක් තියෙන්න ඕන. 7ම තියෙන නිසා නයිට්‍රජන්ට පුතේ අෂ්ටකය සම්පූර්ණයි. හැබැයි මෙතනට ධන ආරෝපණයක් එනවා. ඒකට හේතුව මොකද්ද? මයි පුතේ. මේකට හේතුව මේගොල්ලන්ගේ අෂ්ටකය සම්පූර්ණයි. මෙයාට ඉලෙක්ට්‍රෝන 5ක් තියෙන්න ඕන. තියෙන්නේ 4ක් නිසා මේ විදිහට තමයි එන්නේ. මෙතන නයිට්‍රජන් සහ ඔක්සිජන් අතර බන්ධනය පුතේ තනි බන්ධනයක් විදිහටයි තියෙන්නේ. මේක තනි බන්ධනයක් විදිහටයි තියෙන්නේ. එතකොට මෙතන sp3 මෙතන sp3 හතරක්නේ තියෙන්නේ sp3. මම පුතේ ඊළඟ කෙනාවෙන් දින්න මෙයා මකා ගන්න මේක කලින් ප්‍රශ්න එකක් නිසා. හරි? හොඳයි. ඊට පස්සේ අවසාන කෙනා කවුද පුතේ? NO2F. ගම්මුකෝ පුතේ NO2යි හරි NO2O2යි F1යි. හරි. මෙයාගේ ඉලෙක්ට්‍රෝන්ස් ගණන් කරගමුකෝ පුතේ අපි. නයිට්‍රජන්ගේ ඉලෙක්ට්‍රෝන්ස් 5ක් තියෙනවා නේද? නයිට්‍රජන්ගේ ඉලෙක්ට්‍රෝන්ස් 5ක් තියෙනවා. මම මෙතන ලියා ගන්න 5 ඉලෙක්ට්‍රෝන. ඊට පස්සේ ඔක්සිජන්ලා දෙන්නයි එහෙනම් 12 ඉලෙක්ට්‍රෝන්ස්. ඊට පස්සේ පුතේ තව ඉන්නවා ෆ්ලෝරින් නේද? ෆ්ලෝරින්ගේ 7 ඉලෙක්ට්‍රෝන්ස් නේ. 7 ඉලෙක්ට්‍රෝන්ස්. ඔක්කොම ඉලෙක්ට්‍රෝන්ස් කීයක් තියෙනවද පුතේ? මෙතන තියෙනවා 5යි, මෙතන 12යි. 12 24 ඉලෙක්ට්‍රෝන්ස් තියෙනවා. 24න් පුතේ මම මෙතන 6ක් දාලා තියෙනවා. එතකොට 18 ඉලෙක්ට්‍රෝන්ස් එන්නේ. ওই ඉලෙක්ට්‍රෝන්ස් 18 තමයි මම දැන් දාන්න යන්නේ. බලමු. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17යි 18යි. ඔහොම තමයි පුතේ ඉලෙක්ට්‍රෝන්ස් 18 එන්නේ. හරිනේ. දැන් බලමු පුතේ
මෙයාට ඍණ ආරෝපණයක් එනවා. මෙයාට ඍණ ආරෝපණයක් එනවා. මෙයාට ධන දෙකක ආරෝපණයක් එනවා. ධන දෙකක ආරෝපණයක් ආවට මෙයාට දැන් ඉලෙක්ට්‍රෝන්ස් 6ක් තියෙනවා අෂ්ටකයට. තව දෙකයිම. ඒ නිසා අපිට එක ආරෝපණයයි තුලිත කරගන්න පුළුවන් වෙන්නේ පුතේ. මේ ඍණ එක වෙනුවට ද්විත්ව බන්ධනයක් මෙතනට දාන එක සරුගල් දෙකක්. ඒතර මෙයාගේ ධන දෙක ධන එකක් බවට පත් වෙනවා. පැහැදිලිද? හරි. මීට වඩා අපිට වෙනස් කරන්න බෑ. මොකද නයිට්‍රජන්ගේ අෂ්ටකය පිරලා ඉවරයි. අෂ්ටකය පිරලා ඉවර වුණාට පස්සේ ආයි ඉලෙක්ට්‍රෝන්ස් දාන්න බෑ. නයිට්‍රජන්ට අෂ්ටකයට වඩා ඉලෙක්ට්‍රෝන්ස් තියාගන්න බෑ. එතකොට මොකද කරන්න පුතේ? මේ බලන්න. එතකොට NO බන්ධනය ද්විත්ව බන්ධනයකුත් තියෙනවා. තව NO තනි බන්ධනයකුත් තියෙනවා. පුතේ එතකොට මෙතන සංප්‍රයුක්තයක්. ඒ කියන්නේ පුතේ මේ එක වෙලාවකට ද්විත්ව බන්ධන එක වෙලාවකට තනි බන්ධන. පුතේ මේ ද්විත්ව බන්ධනය ඔයගොල්ලෝ දන්න සංප්‍රයුක්ත ව්‍යුහ හැදෙද්දි මාරු වෙනවා. මේක මෙතන තියෙන්න පුළුවන් මෙතන තියෙන්න පුළුවන්. එතකොට එක අවස්ථාවකදී ද්විත්ව බන්ධන අනිත් අවස්ථාවේ තනි බන්ධන. ඒ කියන්නේ නිකන් ද්විත්ව බන්ධනයකුයි තනි බන්ධනයකුයි අතරමැද අවස්ථාවක්. එහෙනම් දැන් උත්තරේ ගන්න විදිය පැහැදිලි. එක්කෙනෙක් ඉන්නවා පර්මනන්ට් ද්විත්ව බන්ධනයක්. එයා තමයි එහෙනම් ළඟම ඉන්න කෙනා. එහෙනම් බන්ධන දිග අඩුම කාගේද පුතේ? පළවෙනි කෙනාගේ. කවුද පුතේ? NOCl ගේ තමයි අඩුම. අඩුම NOCl ගේ. ඇයි ඒ? එයාගේ ද්විත්ව බන්ධන නිසා. හරිද? එතකොට බන්ධන දිග වැඩිම තනි බන්ධන වලනේ. කාගේද පුතේ තනි බන්ධන තිබුණේ? පර්මනන්ට් තනි බන්ධනයක් තිබුණේ පුතේ කාගේද? NOCl3 ගේ තමයි දිගම තනි බන්ධන තිබුණේ. මෙයාගේ තනි බන්ධනයත් ද්විත්ව බන්ධනයත් අතරමැද. එහෙනම් පුතේ අපි අවසාන කෙනාව කවුද? NO2F දාන්න වෙන්නේ දෙන්නගේ අතරමැදි. එහෙනම් අය පුතේ මෙන්න මේ විදිහට සම්පූර්ණම අපිට මේගොල්ලන්ගේ ද්‍රවාංක ස්ථායීතාව සහ NO අතර බන්ධන දිගවල් හොයලා අවසන් කරන්න පුළුවන්. හොඳයි පුතේ. එහෙනම් 2019 පළවෙනි විභාගයක අපි තේරෙන්න විවරණය කරලා ඉවරයි. එහෙනම් හොඳට පැහැදිලි වෙන්න ඇති කියලා හිතනවා පුතේ මේ ප්‍රශ්නේ. මේ ප්‍රශ්නේ වගේම තමයි පුතේ හැම අවුරුද්දෙම පළවෙනි විභාගතර ප්‍රශ්නේ පුතේ පළවෙනි පාඩමනේ දෙවෙනි පාඩමනේ තමයි අහන්නේ. ඒ නිසා මම මේ පැහැදිලි කරලා විවරණ කරලා කියලා දුන්නේ පුතේ ඒ අනාගතයේ දෙන්න තියෙන ප්‍රශ්න වලට සහ මේ ප්‍රශ්නෙට පරිබාහිර 2018 2017 වගේ අවුරුදු වල වුණත් ඊට කලින් අවුරුදු වල පුතේ ප්‍රශ්න හොඳට තේරෙන්න ඕගලන්ට ලියන්න පුළුවන් වෙන්නයි මම ඕගලන්ට පැහැදිලි කරලා දුන්නේ. එහෙනම් ඔයගලන්ට පැහැදිලි ඇති කියලා හිතනවා අද දවසේ අපේ පාඩම. එහෙනම් මේ වගේම වීඩියෝ එකකින් පුතේ අපි තව දවසක එනවා. ඒ දවසේ අපි කතා කරන්නේ 2018 ප්‍රශ්න පත්‍රයේ පළවෙනි විභාගගත ප්‍රශ්නය. ඒත් මේ පළවෙනි පාඩම සහ දෙවෙනි පාඩම අනුසාරයෙන් තමයි පුතේ අපි මේ වීඩියෝ එකෙත් ඔයගලන්ට අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් අපි ආයෙත් දවසක හම්බෙමු පුතේ. අපි කෙමිස්ට්‍රි ඇකඩමි කෙමිස්ට්‍රි තේරෙන්න උගන්නන පන්තිය. මම ලහිරු දිල්ෂාන්.